මේ ඊයේ පෙරද වෙනකොට දැන් හෝටල් වහලා තියෙන සංචාරකයෝ වෙන්නේ නැහැ. ඩොලර් මිලියන මේ අවුරුද්ද අවසන් වෙද්දී ඩොලර් මිලියන 300ක එළවලු ගෙලලා තියෙනවා. කාට කණ්ඩද? එක්ක එතන විදේශ විනිමය වංචාවක් සිද්ධ වෙනවා මොනවා හරි ජාවාරමක්. එහෙම නැත්නම් ඇත්තටම එහෙම එළවලු පිටරටින් ගෙනලා කනවා. දැන් 2014 පාම් පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක් කෑවා. ඊට අවුරුදු 4කට කලින් එක ලක්ෂ 8-9 ගානේ තිබුණේ. දැන් කීයද? දැන් ලක්ෂ 18ක් කනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 4කින් කිලෝ නම් වැඩි කිරීම 1000. දැන් කන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙද්දි තමයි කියන්නේ මේ ආහාර අර්බුදයක් නෑ අපිට. ආහාර අර්බුදයක් නෑ. පිට රටින් ගෙල්ල කනවා. අපිට දැන් අවුරුදු 20කට එහා ඉතිහාසය තුල කන්න 40කට එහා මහවැලි ක්‍රමයට අපි අවනත කරගත්තට පස්සේ අපිට ජලය දීලා තියෙන්නම යලට දීලා තියෙන්නේ මැයිවල. එතකොට කෘමි හානි කන්න වර්ෂයට දෙකක් සූර්යාගේ ගමනත් එක්ක ඒක තීන්දුව වෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේ වගා කළොත් අනිවාර්යයෙන්ම කෘමීන්ගේ හානියට ගොදුරු වෙනවා, අස්වැන්න අඩු වෙන ලොකු කාරණා ගොඩක් ඒකේ තියෙන එක විද්‍යාව. මාස් කන්න කියන්නේ වැඩිමල් වී වගා කරන කන්න. කවදාකවත් බාල වී වගා කරලා ජය ගන්න අමාරුයි. ඒක දිගු කාලයක් වර්ෂාව තියෙනවා, දිගු කාලයක ආලෝකයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේවත් එක්ක අපි වගා කරන්න බැස්සහම එතන අර්බුදයක්ම වල තියෙනවා. ඉල් මාසයේ තමයි වතුර දෙන්නේ. අපේ ගැමි වචනයක් තියෙනවා බුදු සිවුරෙන් පිස්සත් ඉල් මාසයේ වගා කරලා ජය ගන්න බෑ කියලා. ඒක කෘමීන්ගේ ගහනේ වැඩි වෙන කන්න. පොළොව තිත් වෙනවා කියලා කියන්නේ අපි. අපේ වැඩිහිටියෝ කිව්වේ. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ඔබ මේ එක්වන්නේ නින්නාද සජීවී සංවාදයේ සමගයි. අපි සතිපතා ඔබ මුණ ගැහෙනවා සෑම සිකුරාදාවකම. තීරණාත්මක දේශපාලන ප්‍රශ්නයක් ගැටලුවක් වටා අපේ සංවාදයේ අපි ජනගත කරනවා, සංවාදයේ ගොඩනගනවා. රට මුළු සටන් බිමක්සේ සලකා මේ රටේ දිනාගත යුතු බොහෝ දේවල් තියෙනවා කියලා කල්පනා කරලා ජනතාවගේ බොහෝ ගැටලු විසඳා ගැනීම සඳහා ජනතාව දේශපාලනිකව බලගන්වන ඔවුන්ගේ දේශපාලනික කියවීම, ඔවුන්ගේ දේශපාලන සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සඳහා අපි මේ සංවාද මාලාව ඔබ වෙත රැගෙන එනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ස්වාධීනව ජනතාවගේ පාර්ශවයෙන් ඉඳගෙන අපි ගැටලු දෙස බලන්න කල්පනා කරනවා. මේ මොහොතේ රටේ මනෝභාවයන්, මේ මොහොතේ අපේ හදගැස්ම තියෙන්නේ වෙනත් කාරණයක් දිශාවට අපේ අවධානය යොමු වෙලා. ඒ තමයි කොරෝනා වසංගතය, COVID-19 යලිත් ශ්‍රී ලංකාව තුළ හිස එසවීමත් එක්කම අපේ දේශපාලන දේහයේ ඇතුළේ තිබුණු වැඩමින් තිබූ සමහර සාකච්ඡා සංවාද බොහෝ යටපත් වෙලා ආපහු COVID-19 මතු පිටින් වහගත්තා. නමුත් මේ සමාජ දේහයේ පැවති ගැටලු ටික, ඒ ආර්ථික දේශපාලන ගැටලු ටික විසඳුණා යයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මේ සියල්ල මැද්දේ අද වගේ දවසක් විශේෂ දවසක් වෙනවා සමස්ත ලෝකවාසීන්ට. මේ තමයි ලෝක ආහාර දිනය. අපිට මේ සියල්ල මැද්දේ අපි කල්පනා කරා අද සියලු සත්වයෝ පවතින්නේ ආහාර නිසා, සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා බුදුහාමුදුරුවෝ එහෙමයි දේශනා කරලා තියෙන්නේ. මේ නිසා මේ ආහාරය කියලා කියන්නේ ආහාරයේ අයිතිය ගන්න රටවල්, බීජවල අයිතිය, පොළොවේ අයිතිය, නිෂ්පාදනයේ අයිතිය, අලෙවිකරණයේ අයිතිය ගන්න රටවල් අපි ආපහු ගත්තහම ඒ තමයි ඒ රටවල් ආධිපත්‍යය. තමයි රටවල් යුද්ධයකින් හා සමානව යටත් කරගන්න පුළුවන් ආහාරවල අයිතිය ලබා ගැනීම, බීජවල අයිතිය ලබා ගැනීම. ඒ නිසා ආහාර පිළිබඳ ප්‍රශ්නය ප්‍රමාණවත්ව ශ්‍රී ලංකාව තුළ සංවාදයට ලක් වෙලා නැහැ කියලා අපි දැඩිසේ විශ්වාස කරනවා. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය මේ සම්බන්ධව කතාබහ වරින් වර උඩට එනවා. කවුරුන් හෝ විසින් එක යටපත් කරනවා. අපිට ආහාර තියෙනවා, ආහාර සම්බන්ධ අපිට ප්‍රශ්නයක් නැහැ කියලා කවුරුන් හෝ යටපත් කරනවා. නමුත් ආහාර නිසා විපතටපත් වෙන ජනතාව දහස් ගණනින් වැඩි වෙනවා. එකක් ආහාරයේ ගුණාත්මක භාවය හේතු කොටගෙන රෝගී වෙන සංඛ්‍යාව විශාල වශයෙන් දවසින් දවස රෝග ලයිස්තුවට එකතු වෙනවා. ඊට සාපේක්ෂව ආහාර සම්බන්ධව එහි මිල, වෙළඳපොළ, ඒ නිෂ්පාදන ක්‍රියාදාමය සම්බන්ධව බරපතල ගැටලු වැඩමින් තිබෙනවා. තැනින් තැන හුදකලා වෙච්ච ගැටලු ටිකක් අපි සංවාදයට ගනිමින් ඉන්නවා. නමුත් මේ සමස්ත ප්‍රශ්නය දෙස අපි බලලා නැහැ, දැකලා නැහැ, එක්ක බලන්න කෙනෙක් හුරු වෙලා නැහැ, හුරු කරලා නැහැ කියලා අපිට හිතෙනවා. දේශපාලනිකව මේ ප්‍රශ්න දිහා බලන්නට අලුත් ඇහැක් නිර්මාණය කර ගැනීම අතිශය වැදගත් වෙනවා සියලු ප්‍රශ්න වලට වඩා අද වගේ දවසක. ආහාර අයිතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය ඇතුලේ රටක රජය දියුරලා පොරොන්දු වෙලා අස්සම් කරලා තියෙනවා අපි සැමට ආහාර සපයනවා කියලා. හැබැයි මේ සියලු දේවල් උල්ලංඝනය වෙනවා ආහාර ප්‍රශ්නයේ ඇත්ත දිග පළල කතා කරොත්. ඒ නිසා අපි අද දවසේ අපේ කාලය වෙන් කරන්නේ මේ
ආහාර අර්බුදය සම්බන්ධව කතා කරන ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් තිබේද මේ සම්බන්ධ විවාදයක් තියෙනවා. ඇතම් කණ්ඩායම් කියනවා නැහැ කියලා, තව කණ්ඩායමක් කියනවා තියෙනවා කියලා. මේ සංවාදය අපි ඔබට ආරාධනා කරනවා ඉදිරියේදී මේ සංවාදය අපි ඉස්සරහට ගෙනියමු. ඇත්තටම ආහාර පිළිබඳව අර්බුදයක් තියෙනවා ශ්‍රී ලංකාව තුළ. ඒ අර්බුදය ජය ගැනීමට අපි කුමක් කළ යුතුද කියන කතාව ආරම්භ කරලා ඒ ප්‍රායෝගික විසඳුම් ක්‍රියාවලියක් දක්වා තල්ලු කරමු, පරිවර්තනය කරමු. ඊට දේශපාලනයට ඊට බලපාන දේශපාලන ආර්ථික කාරණා අපි යලි සකස් කරමු. ඒ නිසා අපි මේ සංවාදයේ පෝෂණය කිරීමට ආරාධනා කරා දවසෙත් දේශහිතයිචි ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා වෙනදා වගේම ඉන්නවා මේ සංවාදයේ පෝෂණය කරන්න. අයබෝන් කියලා අපි ඔබතුමන්ව පිළිගන්නවා. දැවෙන ප්‍රශ්නයක් ඒත් එක්කම අද තවත් තරමක් සුවිශේෂී කෙනෙකුට අපි ආරාධනා කරා ශ්‍රී ලංකාවේ මේ කතා බහ ඇති කරගන්න. මේ ගොවි අරුගල ඉතිහාසයේ බොහොම කීර්තිමත් චරිතයක්, ගොවි නායකයෙක්, මෙවන විට දරණීය කෘෂි සංස්කෘතියක් සඳහා වන උතුරු මැද පළාත් ජනතා සංසදයේ කැඳවුම්කරු ලෙස එතුමන් කටයුතු කරනවා. නමින් කවුඩුල්ලේ ජයතිස්ස එතුමන් හඳුනන්නේ නමින් අපි බොහොම ආදරෙන් පිළිගන්නවා රටමැද්දට ආයුබෝවන් කියලා. ආහාරයේ අර්බුදය, ආහාර අර්බුදය කෙතරම් බරපතලද, කෙතරම් ප්‍රදේශයක් කරා විහිදී තිබෙනවද කියන කාරණේ හරි වැදගත්. මම කැමති පළමුවෙන්ම වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් තිබේද? ඔබතුමන් කෙටි විග්‍රහයක් ලබා දෙවි අපිට ඇත්තටම තියෙනවද නැද්ද කියන කාරණය සම්බන්ධව. දැන් ඔය ඔබතුමා ඔය කියන්නේ දැන් අපේ නිලධාරීන් කියනවා ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් නැහැ කියලා. ඔවුන් ඒ කියන්නේ ආහාර ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. හැබැයි බරපතල ආහාර අර්බුදයක් අපේ රටේ තියෙනවා. ඒ කියන්නේ දීර්ඝ කාලීනව ගත්තොත් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයේ අනතුරට වැටෙන ක්‍රියාමාර්ග දිනපතා රජය විසින් සහ ගොවීන් විසිනුත් විවිධ පෙළඹවීම් නිසා රාජ්‍ය නිලධාරීන් විසින් සමස්තයක් ලෙස ගනිමින් සිටිනවා. ගතවන හැම දිනකම මේ රටේ ආහාර සුරක්ෂිතතාවයේ අනතුරේ වැටෙන දේවල් තමයි කරන්නේ. ප්‍රතිපත්ති මේ තීන්දුව කියලා ගන්නෙත් ඒවා. දැන් ඊයේ පෙරද අර කරපු ගොන් තකතිරු වැඩේ මේ බදු අඩු කරලා වෙලෙන්දන්ට සහන දීලා පාරිභෝගිකයට සහන දෙන්න හදනවා. ගොවියා අමාරුයි දාලා. ජනාධිපතිතුමා කියපු දෙයට පටහැනි. ජනාධිපතිතුමා කියනවා ගොවියාට හොඳ මිලක් ලැබෙන, පාරිභෝගිකයට සහන ලැබෙන. දැන් මේ හදන්නේ ගොවියා වලපල්ලට යවන ආනයන ජාවාරම්කරුවන්ට වාසි සහගත, පාරිභෝගිකයටත් වාසිය නොලැබෙන ක්‍රමයක්. ඒතර මේ අපි කට කැඩනකම් මේ ආහාර සුරක්ෂිතතාවයේ ප්‍රශ්නේ අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා මෙතුමන්ලා. ගණනාවක් තිස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා. දැන් මේ හැබැයි ක්‍රියාමාර්ග දැනුත් ගන්නේ අර ගොන් තකතිරු ක්‍රියාමාර්ග. මේකේ ගැඹුර දකින්නේ නැහැ. මේ ආහාර සුරක්ෂිතතාවය කියන සංකල්පයේ ගැඹුර. ඒකටත් විවිධ අර්ථකථන දෙනවා. ආහාර ස්වෛරීත්වය තමයි අතරම ආහාර සුරක්ෂිතතාවය කියන්නේ. පිට රටින් ගෙනල්ලා ගබඩාවල තියලා කන්න දෙන එක ආහාර සුරක්ෂිතතාවය නෙවෙයි. අපේ රටේ ජනතාවගේ මූලික ආහාර අවශ්‍යතාවය අපිට සපයා ගන්න පුළුවන්ද කියන එක තමයි ආහාර සුරක්ෂිතතාවය. ස්වෛරීභාවය කියන්නේත් ඒක. ස්වෛරීභාවය නැත්නම් සුරක්ෂිතතාවයක් නැහැ. ඒක ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. දැන් 2014 පාම් පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක් කෑවා. ඊට අවුරුදු 4කට කලින් ඒක ලක්ෂ 8-9 ගානේ තිබුණේ. දැන් කීයද? දැන් ලක්ෂ 18ක් කනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 4කේ කිලෝ නම් වැඩි කිරීම 1000. දැන් කන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙදි තමයි කියන්නේ මේ ආහාර අර්බුදයක් නෑ අපිට. ආහාර අර්බුදයක් නෑ. පිට රටින් ගෙල්ල කනවා. පාම් තෙල් ආනයනය කරන අවුරුද්දකට මෙට්‍රික් ටොන් 240000. හරි. එතකොට මේ පිට රටින් මේ ඊයේ පෙරද වෙනකොට දැන් හෝටල් වහලා තියෙන සංචාරකයෝ වෙන්නේ නෑ. ඩොලර් මිලියන මේ අවුරුද්ද අවසන් වෙද්දී ඩොලර් මිලියන 300ක එළවලු ගෙලලා තියෙනවා. කාට කන්නද? එක්කෝ එතන විදේශ විනිමය වංචාවක් සිද්ධ වෙනවා මොනවා හරි ජාවාරමක්. එහෙම නැත්නම් ඇත්තටම එහෙම එළවලු පිට රටින් ගෙනලා කනවා. ඒතර පොල් ගෙඩි මිලියන 60ක් යවනවා පිට රට. ඒකල ඩොලර් මිලියන 30ක් උපරිම හොයන්න පුළුවන්. ඒකල පොල් මිල ඉහළ යනවයි කියලා විවිධ ප්‍රශ්න රාශියක් ඒකට වයර් එකක් ගැට ගහලා කම්බියක් දාලා උත්තර හොයන ඒවට. ගොන් උත්තර හොයනවා. හැබැයි පොල් ගෙඩි මිලියන 60ක් පිට රට යවලා ඩොලර් මිලියන 30ක් හොයන්න මහන්සි වෙන රටේ එළවලු ගේනවා ඩොලර් මිලියන 300ක. එතකොට එහෙම තකතීරු තීන්දුව තමයි මේ දිනපතා ප්‍රතිපත්ති මේ වශයෙන් ගන්නෙත් වෙළඳපොළ තුල අපිට දකින්න ලැබෙන්නේ. එහෙම සිදුවෙන අතරතුර කියනවා අර්බුදයක් නැහැ. අර්බුදයක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නේ නැහැ මේ කියන බදු සහන දීලා රජයේ අරමුදල් වලින් රජයේ
වැදගත් කර්තවයන්ට වියදම් කරන්න තියෙන මුදල් වලින් වෙලෙන්දන්ට බදු සහන දීලා ඒ බදු සහනේ මහජනයාට ලැබෙන්නෙත් නැහැ. ඒක නිකන් වාචික ප්‍රකාශ සමහර ඒවා. ඒ විදිහට මහා වෙළඳ පොලේ මිල විකෘතියක් ඇති කරනවා, ගොවියා ධෛර්යමත් කරනවා. අර ප්‍රශ්නේ දිනෙන් දින වර්ධනය වෙනවා. ආහාර සුරක්ෂිතතාවයට අදාළ ඒ අර්බුදය දිනෙන් දින වර්ධනය වෙනවා. අපි ඉදිරියට කතා කරමු. දැන් මේ ප්‍රශ්නේ ටිකක් සංකීර්ණ බවයි තේරෙන්නේ, සංකීර්ණ බවයි පේන්නේ. ඒ නිසා අපි කැමතියි දැන් බිමේ ඇත්ත ප්‍රශ්නය පිළිබඳව තව පැත්තක් නිෂ්පාදන ශාස්ත්‍රය පිළිබඳව කතා බහ කරන්න. කවුඩුල්ල ජයතිස්ස මහත්මයා දැන් ඔබට පළමු අවස්ථාව ලබා දෙනවා. දැන් මේ ඇතරම මේ බිමේ නිෂ්පාදන බිම කොහොමද මේ මොහොතේ නිෂ්පාදන බිම අර්බුදයකද, ගොවිය අර්බුදයකද, නැත්නම් නිෂ්පාදකයා අර්බුදයකද? ඔබ දකින්නේ ඔබගේ පළමු විග්‍රහය. ඔව් මම ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම පිළිබඳව මේ වැඩසටහනට සහභාගී වෙන්න. එකක් අද ලෝක ආහාර දිනය සමරන 1996 ක්‍රියාත්මක වෙච්ච මේ ඔක්තෝබර් 16 වෙනි දිනේ සැමරීම අවුරුදු 24ක් තිස්සේ අපි කරනවා. ඒ සඳහා නොයෙක් විද්වතුන් නොයෙක් දෙනා සමාදහස් පළ කරනවා. හැබැයි මේ ආහාරය නිෂ්පාදනය කරන්න දායක වෙන ගොවියගේ බී ගොවිය විතර නෙවෙයි 74ක් වන ලංකාවේ මේ ගොවීන්ගෙන් 54යි වී ගොවීන්. අනිකුත් අය ඒ 30 ගානම එළවලු වෙනත් හේන් වගාව කරන අනිත් ගොඩ භෝග වගා කරන අය. මේ සියල්ලංගේම අර්බුදයක් තියෙනවා ඇත්තටම. පොළොවේ අර්බුදයක් තියෙනවා. ඒ තමයි අපි භූමියට ආරම්භ කරන තැන ඉඳලා ගොවිතැනේ සම්පූර්ණ ඒ මවන අර්බුදයක් එක්ක තමයි සටනක් කරන්නේ. එතන ඉඳලාම ඒ කියන්නේ උදාහරණයක් හැටියට වී ගොවිතැනට මහවාරි යටතේ වේවා සුළු වාරි මාර්ග යටතේ වේවා වගා කරද්දී ගොවියාට එදා තියුණා නිදහසක් යම් විදිහක. මං කියන්නේ ඒකත් හොඳ තැනක තියුණා කියලා. නමුත් ඒ අදට සාපේක්ෂව ඒක හොඳ සුබවාදී තැනක්, හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක්. ගොවියටම ගොවිතැනේ පිළිබඳව තීන්දුව ගන්න ඉඩ කඩක් විවෘත වෙලා තුන කන්න රැස්වීම කියලා. අද ඒ කන්න රැස්වීම අවුරුදු ගණනාවක් වෙනවා දැන් අහෝසි වෙලා. ඔව් ඒක එක පැත්තක්. එතකොට ඊළඟ වතුර ටික දිනා ගන්න ලොකු සටනක් කරනවා. අනිත් එක වතුර ටික දෙන්නේ දැන් ගොවිතැනට නෙමෙයි මහවාරිය යටතේ. දැන් අපි මින්නේරුව යටතේ ගොවීන්. එතකොට වැව ඇලක් බවට පත් කරලා තියෙනවා. ප්‍රීමා කම්පැනියට වතුර දෙන්න කන්තලයට වතුර ටික දෙන්න ඕන අනිවාර්යයෙන්ම. එතෙක් අපි අපේ වැවේ වගා කිරීම නවත්තන්න ඕන. හේතුව සොරව් දෙකේ තියෙන පරස්පරය වතුර අක්කරාඩි 70000කට යා නොපිරුවොත් කන්තලයට වතුර දෙන්න බෑ. කවුඩුල වලට වතුර දෙන්න බෑ. එතකොට එතන ගොවීන් අතර අරගලයකුත් ආරම්භ වෙනවා. ඊට පස්සේ අපි සටන් කරන්න ගියාම. ඒ දෙන්නේ ඒ කන්තලේ ගොවියටත් නෙමෙයි. ඒ දෙන්නේ කර්මාන්තය සඳහා. ඒ එක පැත්තක්. ඊළඟට යල මහ කියන්නේ විද්‍යාවක්. කවදාකවත් මේ අපිට සල්ලි තියුණට අනිකුත් ආම්පන්න තියුණට වෙනත් පොළව තියුණට වතුර තියුණට ගොවිතැන පටන් ගන්න බෑ. ඒකට තියෙනවා යල මහ මැද කියලා කන්න තුනක් වගා කරලා තියෙන ඉතිහාසය පුරා. අකලහස, දඩහස, මදහස මේක මහවංශයේ සඳහන් වෙනවා. එතකොට යල ආරම්භ වෙන්න කාලවකවානුවක් තියෙනවා. මේක වෙනස් කරාම ඒ අවිද්‍යාවේ ගොවිතැන තමයි ආරම්භ කරන්න වෙන්නේ. අපිට දැන් අවුරුදු 20කට එහා ඉතිහාසය තුල කන්න 40කට එහා මහවැලි ක්‍රමයට අපි අවනත කරගත්තට පස්සේ අපිට ජලය දීලා තියෙන්නම යලට දීලා තියෙන්නේ මැයිවල. එතකොට කෘමි හානි කන්න වර්ෂයට දෙකක් සූර්යාගේ ගමනත් එක්ක ඒක තීන්දුව වෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේ වගා කළොත් අනිවාර්යයෙන්ම කෘමීන්ගේ හානියට ගොදුරු වෙනවා. අස්වැන්න අඩු වෙන ලොකු කාරණා ගොඩක් ඒකේ තියෙන එක විද්‍යාවක්. මාස් කන්න කියන්නේ වැඩිමල් වී වගා කරන කන්නක්. කවදාකවත් බාල වී වගා කරලා ජය ගන්න අමාරුයි. ඒත දිගු කාලයක් වර්ෂාව තියෙනවා. දිගු කාලයක ආලෝකයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේවත් එක්ක අපි වගා කරන්න බැස්සහම එතන අර්බුදයක් මවලා තියෙනවා. ඉල් මාසයේ තමයි වතුර දෙන්නේ. අපේ ගැමි වචනයක් තියෙනවා බුදු සිවුරෙන් පිස්සත් ඉල් මාසයේ වගා කරලා ජය ගන්න බෑ කියලා. ඒක කෘමීන්ගේ ගහනේ වැඩි වෙන කන්නක්. පොළොව තිත් වෙනවා කියලා කියන්නේ අපි. අපේ වැඩිහිටියෝ කිව්වේ. ඒ තව කාරණයක්. එතකොට මෙතන ඒ ආහාරයේ හදන කෙනාටම අර්බුදය මවලා ඉවරයි. එක පැත්තකින්. ඊළඟ හිතන්නකෝ එතන ඉඳලාම අර බහුජාතික සමාගම්වල වස වර්ගවලට යොමු කරන ඒක පිළිබඳව උපදෙස් දෙන්න ඉන්නේ වසකඩේ මුදලාලි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් නැහැ. ඒක හිර කරලා තියෙනවා. ඒකේ තියෙන අඬුපඩු කඩලා දාලා තියෙනවා. ගමට උපදෙස් දුන්න කෘෂිකර්ම ව්‍යාප්ති සේවය අහෝසි කළා බොහොම කල්. මේ විදිහේ ක්‍රියාදාමයක් තුළ එතන සම්පූර්ණ අර්බුදයක් හදලා තියෙනවා. ඊළඟට හිතන්නකෝ දැන් අපි ඒ අර්බුදය ඒ විදිහට සලකද්දී ඊළඟ සටන පටන් ගන්නෙ ඔන්න ගොවිතැනේ පටන් ගත්ත තැන ඉඳලා
වස වර්ග භාවිතා කරනවා, වල් මරන්න එකක් ගහනවා, කුඩු මැටි මරන්න තව එකක් ගහනවා, ඊළඟට සමස්ත වල් මර්ධනය කරන තව තෙල් වර්ගයක් වස වර්ගයක් ගහනවා. මේවා වෙනවා. ඊට පස්සේ කුඹුරේ රසය එහෙම නැත්නම් කුඹුරේ ආදායම ගන්න ගහ සාකය වර්ධනය කරන්න කියලා ඉතිහාසයේ පුරා අපි දන්න කාලේ ඉඳලම NPK කියලා පොහොර වර්ග තුනක් රටින් ගෙනලා දෙනවා. මේකේ සැබෑ මිල රුපියල් 6500ත් 7000ත් අතර. හැබැයි අපිට දෙනවා රුපියල් 1000කට. මහ භාණ්ඩාගාරයෙන් අර වරදානයක් හැටියට අර ව්‍යාපාරිකයන්ට ඒක දීලා ඒක ගෙන්නනවා. මේක තමයි මුළු ඉතිහාසයේ පුරා මේ වුනේ. අපි ඉතිහාසයේ පුරාම කළේ ගුරුවරයා මාරු කරගත්ත එක විතරයි. ගුරුවරයා වැරදි හින්දා අපි පෙස්සන් ගහලා ගුරුවරයා මාරු කරනවා. හැබැයි සිලබස් එක ක්‍රියාත්මක වෙනවා. මේක තමයි මේ ආණ්ඩු තුල උනේ විෂය ධාරාව එකම විදියකට සැලැස්මක් හදලා තිනවා. ඒ සැලැස්මට දේශපාලඥයෝ මාරු කර අපි ගුටි කකා ඉන්නවා. මේක තමයි ආහාර අර්බුදයේ අනිත් පැත්තේ කාරණේ. ඊළඟට හිතන්නකෝ අස්වැන්න වෙළඳ පොළට එනකොට මිල නියම කිරීමේ කිසිදු අයිතියක් නැති ගොවියට. පැදුර වියන අම්මට පුළුවන් පොළට ගෙනල්ලා තමන් මහන්සි වුණු ගානට පැදුර විකුණ ගන්න. බැරි නම් ඒක නොගෙන යනවා වෙනම කාරණයක්. ඕනම දෙයක් විකුණන්න නිෂ්පාදනය කරන කෙනාට අයිතියක් තියෙනවා. හැබැයි ගොවියට තමන් 4 මාසයක් දුක් විඳලා වෙළඳ පොළට වී ටික ගෙනාවම කොහෙද ඉන්න මිනිහෙක් තමයි මිල නියම කරන්නේ ව්‍යාපාරිකයෙක්. වී ගන්න මෙච්චරයි. ඒකට රජයත් අනුගත වෙනවා. ඇයි මොකද දැන් රජයේ ඉන්න වැඩි අමාත්‍යවරු කවුද? මේ දෙපැත්තෙම. අපි මේ කවුරු පත් කළත් හොඳම කෝටිපති හාල් මෝල් හිමියෝ ගත්තහම. එතකොට මේගොල්ලෝ තමයි මිල නියම කරන්නේ. වී වලින් හිඟන්නේ හැදෙන රටක මෙන්න ප්‍රකෝටිපතියෝ බිහි වෙනවා හාල් වලින්. ජයතිස්ස හාල් වී හදන්නේ. හැබැයි වෙළඳ පොලේ හාල් තියෙන කාගෙද? ජයතිස්සගෙන ඒක වෙන හොරෙක්ගේ. ඉතින් මේක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් අර්බුදයක් වෙන්නේ නැද්ද මේක? සහල් අර්බුදය. ඒක ආහාර අර්බුදයක්ම තියෙනවා හැමතැනම ගන්න. අපි මේ සම්බන්ධව මේ සංවාදයේ විවිධ පැතිවලට දිශාගත වෙන එකක් තමයි ආහාරයේ ගුණාත්මක භාවය පිළිබඳ අද සමාජයේ ප්‍රශ්න කරමින් ඉන්නවා. පාරිභෝගික සමාජයේම අද වෙන ආහාරමයෙන් ඉන්න වෙන මනෝභාවයක. ඒතකොට දැන් නිෂ්පාදනය හා මේ අලවිය අතර තියෙන මේ මිල විකෘතිය ඒකට රාජ්‍යයේ දායකත්වයේ මේවා සම්බන්ධ ලොකු සංකීර්ණ ගැටලු බොහොමයක ඉන්නවා. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් ඇත්තටම මේ දැන් අද වගේ දවසක මේක කතා කළ යුත්තක්. දැන් ඔබතුමා කියන්නේ දැන් මේ ආහාර ප්‍රශ්නයක් නැහැ අර්බුදයක් තියෙනවා කියන කාරණේ. ඒත් මේ ආහාර අර්බුදයට ඉතිහාසයේ සිට මේ දක්වා අපිට විසඳුම් හොයන්න උත්සාහ කරේම නැද්ද? දැන් මේ රජයන් මහන්සි ගත්තේ නැද්ද? අරගෙන නැද්ද? මොකද්ද ඒ ඉතිහාසය ඔබ දකින්නේ මේ අපි මෙතුමා කියන ආකාරයට කිසිම දෙයක් කරලා නැහැ නේ කවුරුත්. ජයතිස් මහත්තයා කියූප එකත් එක්ක මම 100% එකඟයි. අපි ඇත්තටම කරේ දැන් මේ අවුරුදු දල වශයෙන් මේ 60 දශකයේ විතර තමයි මේ කියන්නේ ලෝකේ හරිත විප්ලව සෙල්ලම පටන් අරගෙන මේ කෘෂි යදවුම් වෙළඳපොළ අත්පත් කරගැනීමේ ක්‍රියාවලියේ ආරම්භයත් එක්ක ඒ දියත් වෙච්ච ආර්ථික ඝාතක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල අඛණ්ඩව ඉස්සරහට යනවා. වරින් වර අපි සමත් වෙලා තියෙනවා, ගොවියෝ සමත් වෙලා තියෙනවා මේ පරිසර වේදීන් විවිධ පිරිස් සටන් කරලා ඔවුන්ගේ ගමන, ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලිය යම් මට්ටමකට පාලනය කරන්න. බීජ පනත එනකොට ගොවියාගේ බීජ අයිතිය අහිමි කරන්න ඔන්න යන්තම් කෑ ගහලා සටන් කරලා කොහොම හරි ඒක නවත්තගෙන තියෙනවා. හැබැයි ඒක ආයි එනවා. ආයි මේ බීජවල ගුණාත්මක භාවය වර්ධනය කිරීමේ නාමයෙන් මේ නිලධාරීන් ටිකක් මේක දානවා. මේ හැම ආයතනයකම ප්ලාන් කරපු යම් පිරිසක් ඉන්නවා මොළසේදීමට ලක් කරලා මේ හරිත විප්ලව මොළසේදීමට ලක් කරපු පිරිසක්. ඒකට ශිෂ්‍යත්ව දෙන්නම ආයතන හදලා තියෙනවා. දැන් එවැනි ආයතනයකට මේ ශිෂ්‍යත්වයක් දීලා අපේ කුෂිකර්ම විද්‍යාතෙක් යවලා මොලේ හොදලා එවන්න මාසෙකට ඩොලර් 2000ක් විතර වගේ ඒ කම්කරුවෙක්ගේ වැටුප තමයි මේ වියදම් කරන්නේ ඒගොල්ලෝ. හැබැයි වියදම් කළා මොලේ හොදලා මෙහාට යොපුවම කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හරි මහා භාණ්ඩාගාරයේ ප්‍රධානියා හරි කරපුවම මේ මුළු වෙළඳ පොළම අත්පත් කරගන්න පුළුවන් ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න පුළුවන්. එතකොට දීර්ඝ කාලීනව මේ ආයතන රාශියක් ඇතුලේ අපිට නම් වශයෙන් උනත් කියන්න පුළුවන් අපි අඳුනගෙන තියෙනවා අපි දැන් අවුරුදු 20 ගාණක් මේ ගැන කතා කරමින් ඉන්නවා. කවුද මේවා දැන් කරන්නේ? එයා යනකොට කවුද එන්නේ? එතකොට බහුජාතික සමාගමක රස්සාව ගන්න. ඒ රස්සාව දෙනවා එතනින්. මේ කුසකරද පාන්තුවේ එළියට බහිනකොට රස්සාවල් 4-5ක් තියෙනවා. එතකොට ඒ රිලවකට කෙසල් ගෙඩියක් දෙනකොට රිලව් ඔක්කොම නටනවා වගේ අර රස්සා 4-5 ගන්න නැත්නම් සමහරට එකක් දෙකක් මේ දෙපාර්තමේන්තුවේ ඉන්න සියලු දෙනා අර සමාගමට ඕන විදිහට හැසිරෙනවා. මට හම්බ වෙයි කියලා. පහයි හම්බෙන්නේ. හැබැයි නිලධාරීන් මැද මට්ටම පවා සියලු දෙනා අර ඌමනා විදිහට හැසිරෙනවා.
වගකීමෙන් කියන්න. නමුත් දැන් රටේ ආහාර සම්බන්ධව වැඩ කරන ප්‍රධාන ආයතනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි මේ රටේ ආහාර සුරක්ෂිතතාවයට අදාළව ඉතාම බරපතල වැරදි ප්‍රතිපත්තිමේ තීන්දුව රාශියක් ගන්න. දැන් මෙතුමා දැන් අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් කියපු එක. මාස් කන්නේ ගොවියට බල කරනවා බාල වී වගා කරන්න කියලා. මාස් කන්නේ තමයි මහ වී වගා කරන්නේ. රෝග වලට ගොදුරු වීම අඩුයි, වල් පැල වලට මේ තරංකාරීත්වය අඩුයි. හරි? එදා මෙතුමා කියපු කන්න රැස්වීම මීට අවුරුදු 20කට තිර කලින් කන්න රැස්වීමෙන් ගොවියට ලොකු බලයක් තිබ්බා. නිලධාරීන් කරේ රැස්වීමට පහසුකම් සලසන එක විතරයි. ගොවියෝ තමයි තීරණය කරේ. දැන් අද ගොවියට බෑ. ආධිපත්‍යය දරලා තියෙනවා කුසි රසායන ප්‍රචලිත කරන විදිහට තමයි වතුර ටික දෙන්නේ. අද වල්නාශක ගහන්න නැතුව කුඹුර මඩ කරන්න බෑ. වතුර මාසයක් වතුර දුන්න එක දැන් දවස් 15කින් කරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වල්නාශක ගහන එක දිරිමත් වෙනවා. ඒතර මේ නිලධාරීන් යම් පිරිසක් හිතාමතා නොකරන වෙන්න පුළුවන් මේ සිස්ටම් එක. මේ පද්ධතිය හදලා තියෙන මේ මහා සමාගම් වල ඕමනාවන් ඉටු කරන විදියට. ඔබතුමාට පුළුවන් ද පැන්ඩෝල් පෙත්තක් නම් ගන්න පුළුවන්. ඔබතුමාට බොණ්ඩ බේත් පෙත්තක් ගන්න පාමසියෙන් පුළුවන් ද ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව. ඔබතුමා බොන්නේ මැරුණොත් මැරෙන්න ඔබතුමා. හැබැයි මෙතුමාට පුළුවන් ගිහිල්ලා මුළු ප්‍රදේශයක ඉන්න ජනතාව විනාශ කරන්න පුළුවන් වතුරට නිදහස් කරන කුඹුරට නිදහස් කරන වල්නාශක කුඹිනාශක බැරල්යක් වුණත් අර යන්න පුළුවන් කඩේකට ඇවිල්ලා. හරි. කුසගාර දෙපාර්තමේන්තුවේ මේ කවුද මේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා කරන්නේ ඕන ගේන එකක් රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ එන්නේ මොනවද ඒව පිළිබඳව පරීක්ෂණ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ලේබල් වල තියෙනවද තියෙන ලෝකේ තාහනම් කරපුවද තියෙන දෙයියෝ තමයි දන්නේ. ලියාපදිංචි කරලා වෙළඳ පොළට දාන්න අවසරය දෙනවා. කිසිදු පාලනයක් නැහැ. ඕනෑම කෙනෙකුට අක්කරයක් තියෙන මිනිහෙකුට අක්කර 5කට ගහන මම මේ ගහන්න ඕන කියලා කියනව නෙවෙයි. අක්කර 5කට ගහන තෙල් ටිකත් මිලදී ගන්න පුළුවන්. අරන් ගිහලා කුඹුරට ගහලා වතුරට දාලා ඇල දිගේ වැවට යවන්න පුළුවන් මිනිස්සුන්ට බොන්න. ඒ සම්බන්ධයෙන් කිසිදු පාලනයක් නැහැ. ඇයි වෙළඳ පොළ හදන්න. වතුර දෙන්නේ වල්නාශක ගහන්න වෙළඳ පොළ හදන්න. යම් නිලධාරීන් දැනුවත් නොවෙන්න පුළුවන්. නමුත් සිස්ටම් එක හදලා තියෙනවා අලුතෙන් එන මිනිහත් ඒකට අනුව තමයි කටයුතු කරන්නේ. ගොවියට කට අරින්න බෑ. කන්න රැස්වීම නැහැ. නිලධාරීන් තීන්දුව කරන්නේ. ක්‍රමානුකූලව මේ සමස්තය එතනට ගෙනල්ලා තියෙනවා. වෙළඳ පොලේ මහ විශාල මිල විකෘතියක් ඇති කරලා තියෙනවා. දැන් මේ ගලමිදුනේව ලුණු ගොවියා ලුණු ටික ගලවනකොට කිලෝ ලක්ෂ 3-4ක් දැන් ගොවියොන්ගේ තොග තියෙනවා. මෙන්න තීන්දුවක් ගන්නවා ආනයන ලුණු වලට බදු සහනයක් දෙන්න. හරි? ඒ බදු සහනය දීපු මිනිස්සු ඒ තීන්දුව ගත්ත නිලධාරීන් හරි ඇමතිවරයා හරි මොනතරම් ගොන් තකතිරු විදිහට ඒ වැඩේ කළාද කියන එක ඒ කියන්නේ කිසිදු සොයා බැලීමක් අධ්‍යයනයකින් තොරව කරන්නේ. රුපියල් 100ට දෙන්න ඕනේ කියලා කියනවා. 100ට දෙන්න ඕනේ කියලා පස්සේ හැරලා බලනකොට 120ක් වෙනවා ආනයනය කරනකොට බදු නැතුව. හරි? දැන් ලැජ්ජාවට මොකද්ද කියන්නේ? අර ගොන් වැඩේ ඩබල් කරන ගොන් වැඩක් කරන්න කතා කරනවා. මොකද්ද? ගොවියගෙන් රුපියල් 130ට අරගෙන ආණ්ඩුව රුපියල් 30ක පාඩුවක් දාගෙන රුපියල් 100ට විකුණන්න සතොස්සර දෙනවා. ඒතර සතොස්ස වෙළඳසල් 415ක් තියෙනවා. ඒතර අනිත් මේ කඩවලට ලුණු කොහෙන්ද හම්බෙන්නේ? ඒතර ගොවියා රුපියල් 150ට විකුණන්න හිටපු ලුණු මේ. ආණ්ඩුව රුපියල් 20ක් බස්සලා රුපියල් 130කට අරගෙන 30ක් පාඩු කරගෙන සතොස්සර දෙනවා 100ට විකුණපන් කියලා. කවුද 100ට ඉල්ලුවේ? මේ ගිය සතියේ මීට කලිනුත් මේ ලුණු සාමාන්‍යයෙන් මිල තිබුණේ රුපියල් 180කට වගේ මිලක් සිල්ලර වෙළඳ පොලේ. දැන් සුපර් මාකට් එකේ 140ක කොමිස්සයක් ගන්නවා. හැබැයි පොලේ මිල ඊට වඩා වෙනස්. ඒතර සුපර් මාකට් එකේ මිල පෙන්නලා තමයි මේ ජාවාරම් කාර්යෝ. මේ ආනයන කාර්යෝ 3-4 දෙනෙක් සතුටු කරන්න හිටපු ගමන් නිින්දෙන් අවදිලා තීන්දුවක් ගන්නවා. එහෙම උද්ඝෝෂණයක් සමාජයේ තිබුණෙත් නැහැ. මෙතන අස්සන්න නෙලන වෙලාව මේ ගොන් තකතිරු වැඩ හැමදාම කරනවා. හරි? මේවා ගොන්තක තිරු වැඩම නෙවෙයි. මේවා එක්තරා විදියකට මේ ගොවියා ධෛර්යමත් කරන්න මේ වෙළඳ පොලේ මිල විකෘතිය කරලා අවසානයේ පාරිභෝගිකයත් ගසා කරන අවසානයේ පාරිභෝගිකයට සහන හම්බෙන්නේ නැහැ. මේ ආනයනික සීනි වලට රුපියල් 55ක සහනයක් දුන්නම 150ක් කාටද හම්බෙන්නේ? කසිප්පු හදන මිනිසුන්ටයි මේ එක එක බිස්කට් සමාගම් ඔය මහා පරිමාණ මේ රස කැවිලි සමාගම් වලට. ඒගොල්ලෝ රස කැවිලි 7-5ක්වත් අඩු කරන්නේ නැහැ. ආණ්ඩුවට රුපියල් 55ක් පාඩු වෙනවා. හරි? ඒතර ඉතුරු 150 තමයි ගෙදර තේකේ අල්ල කාලා බොන මිනිහා හරි. ඒක අධෛර්යමත් කරන්න ඕන කියලා ආණ්ඩුවෙන් දිගින් දිගටම කියනවා. සීනි මිල අඩු කරපන් කියලා කිසිම උද්ඝෝෂණයක් තිබුණේ නැහැ. හදිසියේ නිින්දෙන් අවදි වෙලා ප්‍රශ්නයක්. දඩංගාල රුපියල් 55ක් අඩු කරා. කසිප්පු පෙරණ මිනිහටයි
රස කැවිලි හදන මිනිහටයි ඒ සල්ලි ප්‍රමාණය සම්පූර්ණයෙන්ම යාගේ සාක්කුවට. එතන ප්‍රශ්නයක් ඒක තියෙනවා. මහජනයාට හම්බෙන්නේ නැහැ. සටනක් අර්ගලයක් තියලා ඉල්ලීමක් නොකළ දෙයක් එකපාරටම හිස මත කඩා වැටෙනවා. අපි ඉල්ලන්නේ වෙන දෙයක්, අපිට සමහර දේශපාලනික වශයෙන් අපි ඉල්ලන්නේ වෙන දෙයක්. මේ පැත්තෙන් අපි ලාකට එවන්නේ වෙන දෙයක්. ජයසිංහ මහත්මයා විරාමයට යන්න කලින් ඔබගෙන් අහන්නේ දැන් ඉතිහාසය ගැන පොඩ්ඩක් අපි මතක් කරගෙන ඉන්නේ. දැන් මේ ගොවියන්ට ගොවියා රජ කරනවා, ගොවියා මඩ සෝදාගෙන ඉස්සරහට ගන්නවා කියන කතාව අනාදිමත් කාලෙක ඉඳලා කතා වෙනවනේ. අපි අපිට මතකයි දැන් පෝරසානාධාරය කියලා එකක් ගොවීන්ට ලබා දෙනවා. දැන් ගොවිනය අහෝසි කරනවා කියලා අපිට මතකයි 1994 වගේ කාල වෙනකොට තීරණාත්මක කාලවකවානුවක් තිබ්බේ ගොවීන්ට. නමුත් ගොවිනය අහෝසි කරනවා කියලා කතාව කළා, අහෝසි කරයි කියලා කිව්වා. ඒතකොට එතෙන් පටන් මේ ඉතිහාසයේ මේ ප්‍රශ්න එක්ක ගත්තාම සහන සැලසිලා නැද්ද ඔබලාට? දැන් පොහොර සහනාධාරයේ ලොකු සහනයක් නෙවෙයිද? මම දකින්නේ ඒවැය තුල තමයි මේ අර විසපෙත්තක් පැණි තවරලා තියෙන විදිහට තමයි මම මේක හඳුන්වන්නේ. මේවා බොරු කතන්දරයක්. හේතුව තමයි විද්‍යාවේ තහවුරු වෙනවා පොළොවේ, ඒ කියන්නේ මේක බුදුන් වහන්සේත් කියනවා. මිනිහා දැහැමිව්වොත් මහ පොළොවේ රසෝජා උඩට එනවා කියලා කියන්නේ. හොවර්ඩ් කියන විද්‍යාඥයා කියනවා අම්මගේ දරුවට මව්කිරි වගේ ඒ ගුණාත්මක භාවය වගේ මේ පොළොවේ අඟල් 6 උඩ තියෙන හියුමස් පස් තට්ටුවේ තමයි මේ ලෝක ශිෂ්ටාචාරයේම අනාගතේ පවතින්නේ කියලා. ඒ කියන්නේ මේ අපි හදන සියලු භවභෝග මේ පැවැත්ම තහවුරු වෙන්නේ මේ අඟල් 6 උඩ තියෙන සාරවත් පසේ. එතකොට හොවර්ඩ් කියන්නේ මේක තමයි මව්කිරි කියලා. සාකවල මව්කිරි තමයි හියුමස් තට්ටුව. දැන් මේ කෘත්‍රිම පොහොර වර්ග ඒ වගේම වසවිස යෙදුවට පස්සේ ඒ පසේ තියෙන ඒ හියුමස් තට්ටුවේ තියෙන සාරය සාකයකට උරා ගන්න තියෙන මූලද්‍රව්‍ය සියල්ල අතුරුදහන් වෙනවා. දැන් බලන්නකො වෙළඳ පොලේ අපිට තියෙනවා ගණ්ඩ අවුරුදු ගණනාවක් තිස්සේ මේ NPK දැම්මට පස්සේ විද්‍යාඥයෝ කියනවා මේකේ මොලිබ්ඩනම් සහ සින්ක් අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ අනිකුත් අංශු මාත්‍ර මූලද්‍රව්‍ය දෙකක් දැන් නැහැ. ඒවා මැරිලා, පස මැරිලා. එතකොට මේවා දැන් වෙළඳ පොලේ තියෙනවා ගන්න අවුරුද්දකට සැරයක් ගහන්න පුළුවන්. මේ තමයි අතිසාරයට අමුඩ ගහන ගොවිතැනේ ක්‍රමවේදය. මේ විදිහට තමයි මේකට උත්තර හොයන්නේ මේ පවතින සියලුම දේශපාලන වැඩපිළිවෙල. මම දකින්නේ මේකේ මූලයේ තියෙන උතන නෙමෙයි. අපි දන්න කාලෙක ඉඳලා එකක් තමයි ලංකාවේ අදීනමත් ඉදිරියට තියුණු ඊටාම වැදගත් වූ සමුපාකාර ව්‍යාපාරයේ මිනිස්සු විසින් ගොඩනගපු. ඒ මිනිසුන්ගේ ලේද කඳුළු දහඩිය වලින් රාජ්‍ය බැඳියත් වීමක් තියුන්නේ නැහැ ඒ කාලේ. ඒ ගොඩනගපු සමුපාකාර ව්‍යාපාරය විනාශ කළා. ඒකේ ළඟ එතන තියුණා මේ ආහාර සුරක්ෂිතතාවයේ ආහාරවල මේ ස්වෛරීභාවයේ මේ ඔක්කොම සමුපාකාර පදනම එක්ක ගොවියගේ මිලදී ගැනීම එක්ක සහ එකතු කිරීම එක්ක තියුණා මේක හොඳ වැඩසටහන. ඒවා යම් විදිහකට හොඳ දැන් අදට සාපේක්ෂව ඒක විනාශ කළා. ඊළඟට බලන්නකෝ චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ තමයි ලෝක බැංකුවෙන් ආපු උපදේශකවරු දෙනවා සැලැස්මක් මේ ආණ්ඩුවට. දැන් අපිත් හරි ලොකුවට තමයි එදා තියුණු රජය වෙනස් කරලා මේ චන්ද්‍රිකා ආණ්ඩුව ගත්තේ හොඳයි ප්‍රජාතන්ත්‍රවාදී ගුණාත්මක දෙයක් අපිට දිනාගත හැකි කියලා. ගොවියට ලොකු සේවයක් වෙයි කියලා හිතුවා. හැබැයි ගත්ත කටටම මොකද්ද කරුවේ? අවුරුද්දක් ගියේ නැහැ. සියලුම අනපනත් සම්මත කරගෙන ගොවිතැනේ වැඩි කන්න රැස්වීම අහෝසි වෙන්නේ ඒ වකවානු. මේගොල්ලෝ තමයි මේ වැඩේ ක්‍රියාත්මක කරන්නේ. එතෙන්දි වෙච්ච දේ තමයි අපේ දිනාගෙන තියුණු දේත් අහෝසි කරලා ඊළඟට ඒ දුන්නු උපදෙස් වල මොකද්ද තියුනේ? කුඩා ඉඩමට ආධාර කරන්න බෑ. කුඩා ඉඩම, ඒ කියන්නේ කුඩා ගොවි ඉඩම විකුණන්න ඉඩකඩ සැලසුව යුතුයි කියලා එයාලා කියනවා ඉඩම් වෙළඳ පොලක් හදන්න කියලා. ඒකට ලේවුරුමෙන් බැහැර කරන්න පුළුවන් ඔප්පුවක් දෙනවා සහතිකයක්. ඊළඟට ජලයට වෙළඳ පොලක් හදන්න කියනවා. දැන් අද මම වුණත් අද රුපියල් ලීටරේ රුපියල් 30ට රුපියල් 50ට අද ගමේ ගොවියත් වතුර ටික මිලදී ගන්න ඕන. ඇයි? සියලු දේ විස වෙලා ඉවරයි ගහන වසත් එක්ක. එතකොට මේ වගේ ජල වෙළඳ පොලක් හදන්න නියම කරේ ඒ කාලේ 94. ඊළඟට ගොවියා වහ බීලා මැරුණා ණය ගෙවා ගන්න බැරුව. කෝටි 600ක් යන්තම් කොමාරි කෑ ගහලා අහෝසි කරගත්ත ඒ ආණ්ඩුව තුල. හැබැයි ආයෙත් ඒ ක්‍රමවේදයේම දිගටම පවත්වාගෙන යන වැඩසැලසුම් තමයි හැදුවේ. ඒ රාජ්‍ය බැංකු වලට ගොවියට සහන විදියට ණයක් අරගෙන ගොවිතැන් කරන්න ඉඩකඩ සලසලා දුන්නේ නැහැ. ඊළඟට නොගැලපෙන යන්ත්‍ර සූත්‍ර ගෙන වැඩපිළිවෙල ආරම්භ කළා. එදා කෘෂිකර්ම ඉදම් වාහනයක් ගෙනාවහම මේ වාහනේ ට්‍රැක්ටරයක් වේවා මොන උපකරණයක් වේවා ඒක ලංකාවට ගැලපෙනවද නැද්ද කියන බලන්න සහතිකෙනෙකුත් කරා මහලිප්පල්ලම. අද ඒව අහෝසි කළා දැම්මා. ඊළඟට කුඩා ඉඩම් වල වෙන කියන්නේ ලංකාවේ පර්යේෂණ වලට වෙන් කරලා තියුණු හොඳ ඉඩම් අක්කර 2000 3000 5000 මේවා ඔක්කොම පුජ්‍යලිකංශ වලට බදු ක්‍රමයට විකුණලා දැම්මා. ඊළඟට අපිට තියුණා බීජ සම්පතක්. මම අර කිව්වේ ඒ කියන්නේ ලංකාව
සහලින් නෙමෙයි ස්වයං පෝස්තු වෙලා තිබුණේ. ආහාරින්. ඒකට තිබුණ තවත් බොහෝ ධාන්‍ය ගණනාවක්. බඩඉරිඟු මොනවද මේ මෙනේරි කුරක්කන් තනහල් කියලා අද දන්නෙත් නෑ ඒවා. හොඳ කවිත් තියෙනවා මේවට ගොඩනගාගත්. ඊළඟට අමු යව කියලා දාන්නේ. මේවා තමයි ඒ ආහාර රටාව ආහාර පද්ධතිය එක තමයි අපේ ජීවිතේ පැවැත්ම තුනේ. හොඳම ආහාර තලපේ හොඳ ආහාරයක්. හැබැයි ඒවා අහෝසි කරලා ගියා. එතකොට මේ ආහාර රටාව වෙනස් කරලා සහලට තැනක් දීලා සහලෙන් තමයි දැන් ගොඩනගන්න හදන්නේ කෘෂි මේ ආහාර සංස්කෘතිය. මේ කියන්නේ ඒක හරියන්නේ නැහැ. ඔව් අද ආහාර දවස නිසා අපිට ටිකක් ආහාර පිළිබඳ වැඩිපුර කතා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේක අද මේ සංවාදය ආරම්භ කළේ නැත්තම් අද තමයි හොඳම දවස. මෙතනින් පසුවත් මේ සංවාදය ඊටම ගැඹුරට අපි ගෙන යයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. මේවා සමාජගත වෙන්නේ නැහැ. කොහේ හෝ පිටරටකින් එන ආගන්තුක ආහාරයක් විතා වේගයෙන් පාරිභෝගිකයන් අතර යනවා වගේ මේ සාකච්ඡාවක් සමාජගත වෙන්නේ නැහැ. එහෙම අඩුවක් තියෙනවා. ඇයි මේවා සම්බන්ධව සමාජයේ කිසිවෙක් පැහැදිලිව කතා කරන්නේ නැහැ. විද්‍යාඥයෝ ඉන්නවා ආහාර පිළිබඳව. ඒ අය ඇතැම් විද්‍යාඥයෝ හැරෙනකොට අනිත් අය සියල්ලම මේ විනාශකාරී ආහාර නිෂ්පාදන ක්‍රියාදාමය ඇතුළේ ඉන්නවා. අපි චුට්ටක් මේ ක්‍රමයේ විනාශකාරී නම් ඒ වඩා හොඳ පැත්තකට හොඳ මාවතකට හැරවීම අපි කළ යුතුයි. මොකද ඒ ප්‍රතිපත්තිය ඇතුළේ තමයි රටක සෞඛ්‍ය ප්‍රතිපත්තිය හැදෙන්නේ. රටක ආර්ථික ප්‍රතිපත්තිය හැදෙන්නේ. රටක දියුණුව සංවර්ධනය ළඟා කර ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රබල මාතෘකාවක්, ඊටාම වටිනා මාතෘකාවක් මේ සංවාදයේ ගැඹුර අපි අද තීරණය කරමු. ගැඹුරට අපි යන්න උත්සාහ කරමු. අපි පළමු විරාමයට යන්න අවසර ඉල්ලනවා ප්‍රදේශයට ඉන්න නිනාද සජීවී සංවාදයේ සමග. ඔබ නැවතත් නිනාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. අපේ ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් තිබේද කියන මාතෘකාවයි අපි කතා බහ කරමින් ඉන්නේ. බොහොම පැවැත්ම සම්බන්ධව තීරණාත්මකව හිතන්න ඕන කාරණයක් අද දවසේ. ඒ නිසා අපි ඔබත් එක්ක ඉන්නවා හැම වෙලාවෙම. එතකම මෙතන සිට අපි ඔබට අවස්ථාව ලබා දෙනවා 066 22 83 608න් 609න් මැදිරියට එන්න පුළුවන්. ඒත් එක්කම අපි මුහුණු පොත ඔස්සේ ඔබත් සමග රැඳිලා ඉන්නවා. මේ මොහොතේ අපිට මුහුණු පොත ඔස්සේත් ඔබ දක්වන ප්‍රතිචාර අපිට ලැබීමේ පහසුකම අපි සකසාගෙන තියෙනවා. අපිට හර්ෂ හබිකොන් මහත්මයා මේ වෙලාවේ අපිට දන්වා සිටිනවා. කහ කනවද වහ කනවද කියලා තුමන් සටහනක් තියෙනවා අපේ මුහුණු පොත ඔස්සේ. බොහොම ස්තුතියි ඔබට. ඔබ පුංචි තිරයක් ඔස්සේ අප සමග සම්බන්ධ වුවත් පැහැදිලිවම අපේ ජනජීවිතයේ සම්බන්ධව තීරණාත්මක මොහොතක් පැවැත්මද නැවැත්මද ජීවත් වෙනවද මැරෙනවද කියලා තීන්දුව කරන්නේ අද මා ගන්න ආහාර නිසා. ආහාර මැයෙන් අපි මගේ ශරීරෙට මා ඇතුළු කරගන්නේ මොනවද? එතනින් තමයි හෙට මම හුස්ම ගන්නවද මගේ හුස්ම නවත්වනවද කියලා තීන්දුව කරන්නේ. ඊටාම තීරණාත්මකයි මේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය. බරපතල විදිහට පරිසරය ජලය සමස්ත අර්බුදයට ගෙනල්ලා තියෙනවා. මේ ගැන සාකච්ඡා නොකළොත් අද වගේ දවසක අපිට හුස්ම ගන්න අයිතියක් නැති වෙනවා. ඔබට ආරාධනා කරන ගමන් අපි කැමති සංවාදයට යන්න. වසන්ත බණ්ඩාර මහත්මයා දැන් එක්තරා දුරකට අපිට මේ ආහාර නිෂ්පාදනයෙන් එහා ගිය ආහාර වෙළඳපොලේ හැසිරීම අද වගේ දවසක මොකක්ද ඔබට හිතෙන්නේ? මොන වගේ හැසිරීමක්ද ලංකාවේ වෙළඳපොලේ තියෙන්නේ මේ වෙලාවේ? අතවශ්‍යම ගමගේ මැතිතුමා අපි මේ කෑලි මේ කතා කරන්නේ. මේක දවසක් කතා කරන්න ඕන මාතෘකාවක්. මේක අඬමින් කතා කරන්න ඕන මාතෘකාවක්. මේ දීර්ඝ කාලීනව කොහොමද මේ ගොවියා වහලෙක් බවට පත් කරගෙන ඉන්නේ? මේ රත්තරන් මහ පොළොවක් තියෙන මේ පුණ්‍ය භූමියේ ලෝකේ මහා ආශිර්වාද රාශියක් තියෙන රටක සිද්ධ වෙලා තියෙන දේ. වෙළඳපොලේ මිල විකෘතිය කොහොමද ගොවියා මේ වහලෙක් බවට පත් කරලා මේ මහා සමාගම් වල යදවුම් වෙළඳපොළට උවමනා විදියට ගොවිතැනේ ක්‍රමවේද සහ ඔහු හැසිරෙන තත්වයට පත් කරලා තියෙන විදියට නිලධාරී තන්ත්‍රයේ ඊට අනුව ඒ පදයට නටන විදිය ඊළඟට වෙළඳපොලේ ඇති කරලා තියෙන මිල විකෘතිය රාජ්‍ය මැදිහත් වීම ඉවත් කරලා පාරිභෝගිකයා ප්‍රාණාපකාරයෙක් බවට පත් කරලා සමස්ත සමාජයේ ලෙඩ්ඩු බවට පත් කරලා අද දවසකට පිළිකා රෝගීන් 65 දෙනෙක් හම්බ වෙනවා කියලා වාර්තා වෙනවා දවසකට. අලුත් රෝගීන් 65 දෙනෙක්. එතකොට මේ රටේ ඔබතුමා විශ්වාස කරන්න මේ ජාවාරම්කාරයොත් එක්ක එකතු වෙච්ච ඇමතිවරු මේ 2016 චක්‍රලේඛනයක් මට හම්බුණා. මම පුදුමුණා මේ අපි ජීවත් වෙන්නේ සෝමාලියාවේ හරි ඉතියෝපියාවේ හරිද කියලා. මොකද්ද මේ චක්‍රලේඛනේ තියෙන්නේ? පාම් තෙල් ආනයනය කරන ජාවාරම්කාරයෝ 3-4 දෙනෙකුට උදව් කරන්න එක්තරා ඇමතිවරයෙක් පාරිභෝගික කටයුතු අංශයේ බාර ඇමතිවරයා බලපෑම් කරලා ගැසට් එකක් නිකුත් කරනවා. පොල් තෙල් වලට වෙනත් තෙල් මිශ්‍ර කර විකිණීම නීත්‍යානුකූල කරලා. හරි. පොල් තෙල් වලට වෙන මොකවත් තෙල් මිශ්‍ර කරන්නේ නැහැ. මිශ්‍ර කරන්නේ පාම් තෙල්.
තොර පාම් තෙල් ආනයනය කරන්නේ පිරිපහදු නොකළ පාම් තෙල් ලංකාවට වැඩි වශයෙන්. ඒ වගේ 120ක් 30ක් තියෙන්නේ මේ නිදහස් මේද අම්ලේ පිළිකාකාරක කියලා ඔප්පෙලා තියෙනවා. තොර ඒවා අඩු මිලට ආනයනය කරනවා. ඒ බදු සහනය ඒ ආනයනකරුවා ගාවට යනවා. මේ රටේ මිනිස්සු පොල් තෙල් වලට නීත්‍යානුකූලව පාම් තෙල් විකුණන්න ගැසට් නිවේදනයක් ගහලා ඒක විකුණනවා. මිල විකෘති කරලා පොල් කර්මාන්තයේ කඩා වැටෙනවා. මේ රටේ මහා විද්වතුන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මහා සංගම් වෛද්‍ය සංගම් අර සංගම් මේ සංගම් ඔක්කොම තියෙනවා. හරි? අර ඉතියෝපියාවේ සෝමාලියාවේ මිනිස්සු ඉන්නවා වගේ කට වහගෙන ඉන්නවා මේකට. ඒ හැම තැනකම පේරෝල් එකේ මේ සමාගම් වල නිලධාරීන් ඉන්නවා. මම බය නැතුව කියනවා මට නම් වුණත් කියන්න පුළුවන් මේ ආයතනයේ එම කියනක හොඳ නැති නිසා. හරි? පොල් සංවර්ධන අධිකාරිය ගත්තොත් එතන ඉන්නවා ඒ පඩිලයිස්තු ඉන්න කෙනෙක්. හරි? ඊළඟට පාරිභෝගික අධිකාරිය ගත්තොත් දැන් පාරිභෝගික අධිකාරිය කියනවා වෙළඳ පොලෙන් තෙල් සාම්පල් 118ක් පරීක්ෂා කළා 70%ක් පොල් තෙල් වල පොල් තෙල් නොවන තෙල් තියෙනවා. කෝ ගත්ත ක්‍රියාමාර්ගය? කවුද උසාවිය දැම්මේ? අපිට කියන්න. උසාවිය දාන්න බෑ. රිචාඩ් බදුදීන් මහත්තයා තමන්ගේ යාළුවන්ට ගහලා තිබු ගැසට් එක තියෙනවා මේ 2016. ඒකට අනුව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න බෑ. හරි? එතකොට මේ විදියට මහා විශාල මේ පද්ධතියම හරි විනාශකාරී තැනකට ගෙනල්ලා තියෙනවා. මේක කොනක ඉඳලා ලියන්න ඕන. බදු සහන දෙන්නේ පාරිභෝගිකයා නාමයෙන් ගොවියා වට්ටන, ගොවියා අධෛර්යමත් කරන, රජයට අරමුදල් අහිමි කරන. දැන් මේ ඊයේ පෙරද ගත්ත ගොන් තකතිරු තීන්දුවෙන් රජයට මිලියන 36000ක් අහිමි වෙනවා. මිලියන 36000 කියන්නේ මේ කුඩා වාරිමාර්ග පද්ධතියම ප්‍රසංස්කරණය කරන්න මේ මුදල ඇති. හමුදාවේ සහයෝගය ගත්තොත්. හරි? මේ මිලියන 36000 පාඩු කරගෙන දුන්න සහනයෙන් එක පුද්ගලයෙකුට රුපියල් 10ක සහනයක් හම්බෙන්නේ නැහැ. ඒක ජාවාරම්කාරයන්ට යන්නේ. හරි? මේ ආනයනය කරලා කන පරිප්පු නැත්තම් මිනිස්සු මැරෙනවා, ආනයනය කරලා කන සැමන් නැත්තම් මිනිස්සු මැරෙනවා කියලා මොකද්ද එකක් ඔළුවේ තියාගෙන ඊට අනුව මිලියන 36000ක් රජයට අහිමි කරගන්නවා. මේ ගලිමිදුනව බීලුණු ගොවියන් ඇත්තරම නැති කරනවා. ඒතර මේ ගන්න තීන්දුව ගන්නේ මේ ප්‍රශ්න විසඳන්නද නැහැ. ප්‍රශ්නේ අවුල් කරන්නේ. මහා මේ පද්ධතියම දැන් හිතන්න මේ වෙළඳ පොළ තත්ත්වය හිතන්න. වෙළඳ පොලේ අපේ ඉස්සර තිබුණ මාක්ෆෙඩ් කියලා ආයතනයක්. රාජ්‍ය මැදිහත් වීම කළේ ඒකෙන්. අතිරික්තය මේ වටිනාකම් එකතු කරලා මිල වැටෙන එක පාලනය කරන්න. පෞද්ගලික වෙළෙන්දන්ට ගොවියා මේ කේවල් කරලා මිල වට්ටන්න බැරි වෙන විදියට මැදිහත් වෙන ආයතනයක් තිබ්බා. ඒ ආයතනේ වහලා දැම්මා. දැන් මොකද්ද කරේ? දැන් මේ දඹුල්ලේ තියෙන අටවල තියෙන මරවුගුල මොකද්ද? ගොවියා අර වෙළෙන්දාගේ අනුකම්පාවට යටත් කරන තැන්. විකුණුම් මධ්‍යස්ථාන තියෙන්න ඕන. ඒ කියන්නේ ගොවියාට යටත් කරපු ගොවියාගේ ආධිපත්‍යයේ තියෙන විකුණුම් මධ්‍යස්ථානයක් තියෙන්න ඕන. ගොවියා එතනට බඩු ගෙලන්න මෙන්න අපේ බඩු ගොවියාගේ සම්පකාර සමිතියෙන් විකුණන්න ඕන. දැන් තියෙන්නේ මොකද්ද? මිලදී ගන්නාගේ ආධිපත්‍යය. ගොවියා හිඟන්න වගේ ඇවිල්ලා ඉල්ලන ගානට මේක දීලා යන්න ඕන. නැත්තම් විකුණන්න බැයි නම් අලින්ට කන්න හරි දාලා යන්න ඕන. ඒතර සම්පූර්ණ කන පිට හැරෙව්වා. මේක දියුණුවක්ද? දැන් මේක ආරම්භ වුණේ මෙතුමා කිව්වා කුසි ව්‍යාප්ත සේවය අහෝසි කිරීමෙන් තමයි මේ විනාශකාරී ගමන ආරම්භ වෙන්නේ. බීජ ගොවිපළ සියල්ල වහලා දැම්මා. ප්‍රධාන ගොවිපළ වල ටිකක් දුන්නා මහා සමාගමකට වික්කා. ඒ සමාගමට විකුණලා ඒ ඇමතිවරයාටත් මහ විශාල කොමිස් මුදලක් හම්බුණා. ඒව ගැනත් පසු කාලේ එළිදරව් වුණා. ඒ ඇමතිවරයාගේ මේ පොඩි වතු කෑල්ලක් මේ සමාගම ගන්නවා මිලියන 300කට. එහෙම තමයි ඇමතිවරයාට පගාව හම්බුනේ අර ඉඩම දුන්නට. හරි? එතකොට මේ මහා බීජ ගොවිපළවල් විකුණලා දැම්මා. අනේ සෙසු ගොවිපළවල් වහලා දැම්මා. මේක පර්යේෂණ ආයතන මේ මොනවද ව්‍යාප්ති කාර්යාල බවට පත් කරා. ඒවා තවදුරටත් පර්යේෂණ ආයතන නෙමෙයි. එතකොට දැන් ඊළඟට මේ කරන මේ නරකම කියනවා නෙමෙයි මේ නරකම තමයි සිද්ධ වෙන්නේ. මෙතුමා සාක්ෂිකාරයෝ. ගොවියාට තමන්ගේ තීන්දුව ගන්න තිබුණු අයිතිය නැති කරලා නිලධාරීන් තීන්දුව කරනවා වතුර දෙන්න මේ දවසට මෙහෙමයි කරන්න ඕන මේ වී තමයි ගහන්න ඕන කියන දේ බැරනම් නිකන් හිටපන් කියලා. එතකොට යලකන්නේ කුඹුරු වගා කරන්න එපා කියලා ගිය කන්නේ කුසකර්ම දෙවරතුතු බලපෑම් කරා. අක්කර ලක්ෂ 3ක් සාමාන්‍යයෙන් කරන එකට හෙක්ටයාර් ලක්ෂ 3ක් ඒක දෙකට බස්සන්න ඕන. ඇයි? පාම් පිටි වැඩිපුර ආනයනය කරන ප්‍රමාණයට සාපේක්ෂව හාල් නිෂ්පාදනය අඩු කරන්න ඕන. මෙතුමා කියන කාරණේ හරි. සහල් වලින් නෙමෙයි ස්වයංපෝෂණය වෙන්න ඕන ආහාර වලින්. හැබැයි ඒ ආහාර ඇතුලේ හාල් කියන්නේ ලොකුම කොටස. ඒතර වී නිෂ්පාදනය අඩු කරන්නේ ඇයි? පාම් පිටි ආනයනය කරන ප්‍රමාණයට සාපේක්ෂව. එතකොට වී මිල වැටෙන්නේ නැහැ. වී නිෂ්පාදනය වැඩි වුණොත් වී මිල වැටෙනවා. එතකොට දේශපාලන අර්බුදයක් හැදෙනවා. එතකොට වී ගොවියා වගා කරන්නේ නැත්නම් දේශපාලන අර්බුදයක් නැහැ.
තොර මේ ඔක්කොම මේ නිලධාරීන් යම් පිරිසක් දැනුවත්ත යම් පිරිසක් මොලේ හෝදගත්ත මේ මහා සමාගම්වලට ඕන දුෂ්ට වෙළඳ පොලක් සහ නිෂ්පාදන පද්ධතියක් නඩත්තු කරගෙන යනවා. ගොවියා මේක ප්‍රාණ අපකරුවෙක්. ගොවියා අසරණ වෙලා ඉන්නේ. මහජනයාත් අසරණ වෙලා. පාරිභෝගිකයත් අසරණ වෙලා. තීන්දුව ගන්න නිලධාරීන් කීප දෙනෙක්. මම කිව්වේ දැන් ඔය ලුණු සම්බන්ධයෙන් තීන්දුව ගත්ත මේ ගොන් නිලධාරියා නිකන් එයා මහා අධිපති නිලධාරියෙක් කවුරු හෝ දානවා 100ට. 100 තමයි මිල. හැබැයි ඒ මිනිහා දන්නේ වෙළඳ පොලේ CIF මේ නැව්ගාස්තුත් එක්ක රට ඇතුළට කොට 120ක් වෙනවා. හරි? ඒ කියන්නේ මේ තීන්දුව ගන්නේ ඒ තරමට මේ හේතුවක්කාර විදිහට මේ තීන්දුව ගන්න. අපි කතා කරමු. දැන් මට මෙතුමා ළඟට ඇඩ්ඩ දෙන්න. දැන් නිෂ්පාදකයෙක් හැටියට දැන් මේ ශේෂ්ත්‍රයේ තරම් කඩා වැටලා නම් බංකොලොත් නම් අපිට අපි ඒ ගැන කතා කරමු දිගින් දිගටම වසන්ත මණ්ඩල මහත්තයා. දැන් ඇත්තටම නිෂ්පාදන ශේෂ්ත්‍රයේ අපිට ඉස්සරහට යන්න නම් තව මොනවද වෙන්න ඕනේ කියන කාරණේ. දැන් ඔබතුමා සන්තෝෂෙද්ද දැන් ඔබතුමා ගොවියා මේ වෙලාවේ නිෂ්පාදන ශේෂ්ත්‍රයෙන් නියැලෙලා ඉන්නේ සන්තෝෂෙන්ද දරා ගන්න පුළුවන්ද මේක? ඇත්තටම දැන් තාම විශ්වාසිත වෙනවා මහවැලිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතන තමයි මේ ගොවියගේ පෙරටුවෙන් ඉන්නේ. ඒ අය ඇත්තට මේ සේවය කරනවද? ඒක දැන් අලුත් අපි ජනාධිපතිවරයා පත් කරන අලුතෙන් ආණ්ඩුවක් හදලා අපි බලාපොරොත්තු වෙනවා මේ රට සෞභාග්‍ය දැක්ම කරා ගෙන යන්න. ඒ බලාපොරොත්තු ගොවියෝ හැටියට ඔබතුමාලා ඉටු වෙමින් පවතිනවද මේ ප්‍රශ්නේ ඇසී යුතුම කාරණයක ඇසී යුතුම තැනක ඉන්නේ? එහෙම සිද්ධ වෙනවද කියලා ඔබතුමාගෙන් අහන්නේ ජයතිස්ස මහත්තයා. මට මොහොතක් අවසර දෙන්න දුරකථන අංකය මතක් කරන්න 066 22 අපිට දැන් එන්න පුළුවන් මැදිරියට ඔබට එන්න ආරාධනා කරන ගමන් බොහොම තාම සාධනීය පැත්තට යහපත් පැත්තකට සාකච්ඡාව ගෙනියන්න ඔබේ ප්‍රශ්නය අපිට යොමු කරන්න. අද ලෝක ආහාර දිනේ ආහාර වෙනුවෙන් අපි කතා කළ යුතු දිනයක්, අපේ පැවැත්ම වෙනුවෙන් කතා කළ යුතු දෙයක්. ජයතිස්ස මහත්මයා ඔබට ඔබගේ අවස්ථාව. කනගාටුවෙන් වුණත් කියන්නට ඕන දැන් අපි හැම වෙලේම මේ අසුභවාදී පැත්තම දකින්නවද කියන ප්‍රශ්නේ එන නිසා මම මේක කියන්නේ නෑ. මම හරි කනගාටුවෙන් මේක කියන්නේ සමස්ත ගොවි ජනතාවම වී විතරක් නෙවෙයි සියලු භෝග වගා කරලා මේ රටට ආහාර සපයන මේ 174ක් වන ගොවි ජනතාවම ඊටාම කනගාටුදායක. එහෙම නැත්නම් ඉරණමක ඉන්න ඔය වගේම ඊටාම දුක්ඛිතයි. ඔවුන් ඉල්ලන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. නිසි වෙලාවට මේ අපිට මේ ගොවිතැනට බහින්න ඉරකඩ සලස්සලා දීපල්ලා ඊට පස්සේ මේකට තියෙන පහසුකම් ටික සලසන්න. ඒ වගේම මේ වෙළෙන්ද ළඟින් උපදෙස් පතන්නේ නැතුව ගිහිල්ලා විද්‍යාත්මක උපදේශනයන් ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුලේ ආයතන ශක්තිමත් කරන්න ඔවුන් ජනතාව අතර මුහු කරන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න මෙන්න මේ ටික ඉල්ලන්නේ. මේ ටිකවත් ලබා දෙන්න තාමත් මේ ආණ්ඩුව අවුරුද්දක් ගතගෙන එනවා අසමත් කියලා මම මේ කියන්නේ. මොකද තාමවත් දැන් හොඳ උදාහරණයක් තමයි මම මේ සමස්ත කෘෂිකර්මයට අදාළ ඉන්න සියලු ඇමතිවරු දැන් එදා හිටියේ එක්කෙනයි. මේක ලෝක බැංකු උවමනාවක් මත තමයි මේ අමාත්‍යංශ 6කට විතර මේක කඩන්නේ. කෘෂිකර්මයට අදාළ තීන්දුව ගන්න දැන් බලන්නකෝ විදුලි බල ඇමතිකට ඉන්න ඕන. කෘෂිකර්ම ඇමති ඉන්න ඕන. ගොවි ජන සේවා ඇමති එකතු වෙන්න ඕන. ඊළඟට වාරි මාර්ග ඇමති එකතු වෙන්න ඕන. මේ ඇමති පද්ධතිය විවිධ විදිහට කැඩුවාම මේ එකතු වෙලා තීන්දුව ගැනීම බාල වෙනවා. මේකට වෙච්ච අපහසුකම් අපි විදුලි බල ප්‍රශ්නයේදී දැක්කා. එතකොට වැවේ වතුර ටික නිකුත් කරද්දී ඊළඟ සංචාරක ව්‍යාපාරය දැන් ඇවිල්ලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයත් ඇමති ඉන්න ඕනේ මෙතන තීන්දුව ගන්න. මොකද එයාගේ අලි පෙන්වන්න නම් වැවේ වතුර අක්කරාඩි 1,10,000 දාන්න බෑ. මොකද එතකොට ධාරිතාවය වැඩි අලි පිට්ටනියට එන්නේ. කෝටි ගණන් හම්බ කරනවා. 2017 කෝටි 55ක් උපයනවා කවුඩුළු වැවේ සහ මින්නේරි වැවේ අලි පෙන්නලා. 2018 කෝටි 35ක ආදායමක් උපයනවා කවුඩුළු වැවේ අලි පෙන්නලා. මේ තමයි සංචාරක කර්මාන්තයක් දැන් වහ වැටිලා. වී ගොවිතැනට වතුර දෙන්නේ 4 වෙනි අවස්ථාව වෙනකොට. ජලය විදුලියට ගන්නවා, කර්මාන්තවලට ගන්නවා, ඊළඟට සංචාරක ව්‍යාපාරයට ගන්නවා. මේ ඔක්කොම බීමටත් ජලය අරගෙන තමයි ගොවිතැනට වතුර දෙන්නේ. මේ තමයි අනිත් ඛේද වාචකේ. මම මේකට හොඳ උදාහරණයක් කියන්නේ දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙන්න පෙර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපේක්ෂකත්වයේ ඉල්ලන වෙලාවේ සෞභාග්‍ය දැක්ම කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. මේකේ පැහැදිලි කාරණේ කියනවා දැනට ඇති සියලු ප්‍රතිපත්ති සමාලෝචනය කර කන්නේන් කන්නේට වෙනස් නොවන නව ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කරනු ලැබේ. එමගින් රටේ දල ජාතික නිෂ්පාදිත දැනට ලබා දෙන කෘෂිකාර්මික දායකත්වයේ පහසුවෙන්ම තව කීප ගුණයකින් වැඩි කිරීම සඳහා අපේ ඉලක්කය වේ. මේ තමයි ඇත්ත කතාව. දැන් මොකද උනේ? මේ ගියම දැන් මේ සති දෙකක් විතර ඇති
තීන්දුවක් ගන්න ආණ්ඩුව මෙච්චර සංචිතයන් තියෙද්දි මෙට්‍රික් ටන් ලක්ෂයක් සහල් පිටරටින් ආයි ගෙන්නන්නේ. ඊළඟට දැන් පෙරේදා කියනවා කෙහෙලිය නබුක් කැල්ලමිතුමා මාධ්‍ය ප්‍රකාශක හැටියට පත්තර මේ ප්‍රශ්න නගනකොට බාස්මති පාකිස්තානෙන් අපි ගෙන තීන්දුව කරා තමයි. ඒ හේතුව තමයි මේ රටේ බාස්මති කන පිරිසක් ඉන්නවා. මෙන්න තීන්දුව ගන්න හැටි. එතකොට මේවා යථාර්ථවාදී තීන්දුවද? මේවා ගොවි ජනතාවට සහනයක් සැලසෙන තීන්දුවද මේ ගන්නෙ? නෑ. මේවා විනාශකාරී තීන්දුව. ඒ කියන්නේ උඹලා මකබෑ වුණත් කමන්නේ. නමුත් වී වලට සහතික මිලක් ඔත්වලට දෙනවා කියලා රජය පොරොන්දු වෙනවා නම් ඒකට මොකද ඔබතුමා කියන්නේ? ඔව්. වී වලට සහතික මිලක් දෙනවා කියලා වචනය දැම්ම පළියට මේක සක්‍රිය වෙන්නේ නෑනේ. මේ වී ටික මිලේට ගන්න වැඩපිළිවෙල හදලා තියෙන මහ ව්‍යාපාරිකයන්ට ඉඩකඩ තෝතැන්නක් කරලා තමයි මේ තීන්දුව අරගන්නේ. දැන් ඒගොල්ලෝ තමයි මිල නියම කරන්නේ. ආණ්ඩුව නෙමෙයි. ආණ්ඩුව නමට දැම්ම තමයි. හාල් වලටවත් පුළුවන් වුණාද පාලනයක් කරන්න. දැන් බ්‍රිගේඩියර්වරයෙක් දැම්මා ඔය හාල් මෝල් සංකීර්ණ වලට ඇවිල්ලා පරීක්ෂණ කරන්න. පුළුවන් වුණාද ඒගොල්ලන්ට ඒකට එන්න. දැන් මේ කියන ලොකු මාපියාව තුල ආණ්ඩු පවා කඩාවට්ටන තැනකට ඔවුන් පත් වෙලා. හේතුව තමයි ඔවුන් ශක්තිමත් ඒ තරම්. මේ ආණ්ඩු වෙනස් කරන්න පවා ශක්තිමත්. හේතුව ගොවි ජනතාවගේ පැත්තෙන් යම් විදිහේ සාහනදායි තීන්දුව ගන්න ඉඩකඩක් විවෘත වෙනවා නම් මේ ඇමතිවරුන්ට ආණ්ඩුවට හැබැයි ඒක කඩාකප්පල් කරන්න බහුව පිරිසක් බහුජාතික සමාගම් එක්ක ඉන්නවා. සමා වෙන්න මට අමතුමකට යන්න දෙන්න. දුරකථනයේ රැඳෙන්නවා ගලෙන් බින්දුනම ධම්මජෝති ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හැමදුරනේ. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන්. අර සංස්කෘත සලෝකයක් තියෙනවා ආහාර නිද්‍රා බයමයි තුනන් කියලා. හිතෝපදේශයේ මිත්‍ර. දැන් ඒකේ කියන්නේ ආහාර ගැනීම, නිදා ගැනීම, බය වීම, මෙවුන්දන් කියන මේ කරුණු හතර ධර්මානුකූල නැත්තම්, කාලසටහනකට අනුව නැත්තම්, පිළිවෙලකට අනුව නැත්තම් එතන ජීවත් වෙන්නේ මිනිස්සෙක් නෙවෙයි වෙනත් කෙනෙක් කියලා. කවුද කියලා කියන්න යන්නේ නැහැ. එහෙමද කියලා හිතනවා දැන් මේ රට ගැන කතා කරන වෙලාවේ. බුද්ධ භෝගේ වගා කරපු රටේ මොනවද වගා කරන්නේ? ඒ බුද්ධ භෝගේ වගා කරලා ඉවර වෙලා සුනාමියට ආව කරලා දෙන රටකද අපි ජීවත් වෙන්නේ කියලා. ඒ හින්දා මේ බුදුන් වැඩි රටේ බුදුන්ට පූජා කරපු රටේ අපි කොහොමද ජීවත් වෙන්න ඕන කියන කාරණේ පැහැදිලි වුණොත් හොඳයි නේද මේ මම ප්‍රශ්න කරා. ඔව්. තෙරුවන් සරණයි අපේ හැමදුරනේ බොහොම ස්තුතියි බොහොම පිං. දැන් මේ කාරණය අපි පැහැදිලිවම කතා කළ යුත්තක්. කවුරු තරහ වුණත්, කවුරු යාළු වුණත්, හොඳ වුණත්, නරක වුණත් මිනිසුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ආහාරය මත. එම ආහාරයේ ගුණ අගුණ මත තමයි මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි හෙට දවස තීරණය වෙන්නේ. සතෙකුට උනත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා සියලු සත්වයන්ටම ආහාර වැදගත්. ඒ නිසා අපිට ආහාර ප්‍රශ්නේ සාකච්ඡා කළ යුතුයි. 066 22 83 669 ඇමතුමක් තියෙනවා. ඔව් කඩවල ගෙදරින් සරත් මහත්මයා ආයිබෝන් ඔබට. ආයිබෝන් ඉන්නාද වැඩසටහන විශ්ලේෂණ දෙනවා. ඔව්. මගේ අදහස් පස්සේ මහත්තයා මේ මම දකින්නේ දැන් අපි බෞද්ධ දර්ශනයෙන් සෝසත්ත්‍ය රටක් වෙනවත්ය. ඔව්. එතකොට අපිට තියෙන මෙතන මම කියන්නේ හේතුඵල මේක හේතුව හොයාගන්න ඕනේ මහත්තයා. අපි මේ දේවල් කතා කරනට වැඩිය දැන් මම කියන්නේ දැන් මේකේ ජනවර්ධනයේ ඝනත්වය දැන් ඉන්දියාවේ කොරෝනා ඝනත්වය බලපාලා තියෙනවා. මේකේ ජනඝනත්වය වැඩි වෙලා තියෙනවා මහත්තයා. එතකොට අපි පත නිතර වෙලා තියෙනවා. දැන් පත අඩු වෙලා තියෙනවා. ඉතින් මම නම් දකින්නේ මේ අවුරුද්දක් විතර මේ පතර දෙන්න ඕන විවේකයක්. මොකද මේ සුමිනාට ගරම ගහලා ඊළඟට දැන් මේ මහත්තයා හිම්මත් අඟල් හතක් නැහැ පතේ. ඒක අඟල් ගන්න නැහැ දැන්. කොටිම පතක් නැහැ. ඒවා දින මූතර ගාගෙන වැලිය වශයෙන් තමයි තියෙන්නේ. එතකොට මේ පතර මේ එතකොට මේ ආණ්ඩුවට ඔබතුමා මේ ගොවියාගේ අයිතිවාසිකම් ගැන යෝජනා කරන්න ඕනේ. මොකද මම කියන්නේ කන්නයක් වැඩ කරලා වී කන්නයක් ඇති අපේ රටේ මේ සම්පූර්ණ මේ වී ඇති. ඔව්. ඔව් සංනිවේදන බාධා මතුන කිසි විදිහකට බොහොම ස්තුතියි ඔබට. අපි තවත් අමතුමකට යන්න සූදානම්. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඔව් ජයන්ත මහත්මයා. ඔව් ආයිබෝන් මහත්තයා. ආයිබෝන්. ආයිබෝන්. ආයිබෝන් කතා කරන්න. ඔව් මම මාධ්‍යයෙන් කතා කරන්නේ. ඔව්. ජයන්ත මනමේන්ද්‍ර අපේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන වෛද්‍ය වසන්ත මහත්මයා. මොකද මටත් මේ ඔය කියන කතන්දර අපේ අනිත් මහත්තයයි ඉතින් මම මේ මාධ්‍යකාරයෙක් විදිහට හිතට හරි වේදනයි. මොකද වසන්ත මහත්මයාතුමනි එදා අපිට තිබුණේ කෘෂි සංස්කෘතිය කියන එකක් නේ. අද තමයි අපිට තියෙන කෘෂි කර්මය.
ඉතින් මෙන්න මේ කර්මය තමයි අපිට මේ පරිදන් දීලා තියෙන්නේ. මේ කුසි කර්මය. ඉතින් ඇග්‍රිකල්චර් කියලා කල්චර් කියන සංස්කෘතිය ඉතින් ඒ කුසි සංස්කෘතිය පැත්තට කියලා කුසි කර්මය වෙලා. කුසි කර්මය නෙමෙයි කුසි කර්මය. ඉතින් මෙන්න මේ කර්ම නිසා මේ ගොවියෝ දැන් ඇදලා දාලා දැන් ඒගොල්ලන්ව බේර ගන්න බෑ වගේ. මොකද හේතුව අද ගොවියන්ව විකුණනවානේ. අද තියෙන ගොවියන් විකුණන සමාගම්. ඉතින් මේ සමාගම් වලට ගොවියෝ විකිනිලා ඉතින් මෙන්න මේක කවද්ද අපිට බේර ගන්න වෙන්නේ වසන්ත මණ්ඩලමෙතුමා. ඉතින් අර බලදාරින් හදන්නේ දැන් රට ගොවියෝනේ. ඉතින් අපි ගොවි මහත්තුරුන්ව රට ගොවියෝ කරලා. ඉතින් ඒගොල්ලෝ දැන් අර රට සම්ප්‍රදාය කියලා දාලා. ඉතින් අපේ රට දැන් අපි දැන් කර රට කනවා රට කනකම බත් කරා බත් කනකම වහ කරනවා. කාලා මෙරලා යනවා. ඔන්න ඔකද මට අඩුවීම කියන්න මේ වෙලාවේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහෝ දෙනාගේ හැඟීම් තියෙනවා අදහස් තියෙනවා. යෝජනා තිබෙන්න පුළුවන්. හැබැයි ඔබේ ප්‍රශ්නයටත් අපි ඉඩ කඩ දෙනවා 066 23 83 689. ඔබට ඕන අදහසක් දක්වන්න පුළුවන්. අපේ මූණ පොත ඔස්සේ සජීවී ඔබත් එක්ක රැඳී ඉන්නවා මේ වෙලාවේ. ඔබටයි මේ වේදිකාව තරන්නේ වසන්ත බණ්ඩාර මහත්මයා. අපි දැන් මේ ප්‍රශ්නේ හේතුඵල හොයාගෙන අපි යනවානේ. දැන් දිගින් දිගටම මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බැරි වුණානේ. දැන් මේකේ මේ ප්‍රධාන වශයෙන් අපි කල්පනා කළ යුතුයි ඇයි එසේ වන්නේ කියන කාරණය. දැන් අපි දන්න ඉතිහාසය ඇතුලේ මේ ගොවි ජනතාවට සහන සැපයීම ඔවුන්ව එයින් නොසවා තබා ගැනීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. ආපහු ගත්තාම මේ අපේ අපනයන ශේෂ්ත්‍රය දියුණු කරන්න වැඩසටහන ඇමතිවරු පත් කරා. රාජ්‍ය මුදල් වියදම් කරා. ඇයි මෙසේ තවදුරටත් නොවෙන්නේ? දැන් මේ ජනතාව 89 ලක්ෂයක ඡන්දය දීලා මේ පත් කරගත්තු ආණ්ඩුව ඇතුළෙත් මේ ජනාධිපතිවරයා ඇතුළෙත් මේක කරන්න බෑ කියලාද මේ අපිට මේ ඔප්පු වෙමින් පවතින්නේ? මොකක්ද ඔබතුමාගේ දේශපාලන දර්ශනය මේ සම්බන්ධව? මේ ආණ්ඩුවටත් මේක බෑ. ඒක පැහැදිලි. මේ ආණ්ඩුව යන්නේත් ඒ පරණ ගමනේම තමයි. ඒ කියන්නේ මේ වචන තියෙනවා මේ විවිධ සද්භාවයේ තියෙන්න පුළුවන්. ජනාධිපතිතුමාට ඒ උමනාව තියෙනවා. ඒක නම් අපිට විවාදයක් නැහැ. මේ සෞභාග්‍ය දැක්මෙත් මේ සාමාන්‍ය සංකල්පයක් තියෙන ප්‍රතිපත්තිය. මොකද්ද ප්‍රතිපත්තිය? දැන් මේ වෙළඳ පොලේ මේ වහල්භාවය මේ පාරිභෝගික ප්‍රාණාපකාරයකට අරගෙන ගොවියා යටත් කරගෙන ගොවියා වහලෙක් බවට පත් කරගෙන මුළු පද්ධතියම මහා සමාගම් හසුරවන්නේ කොහොමද? මේකේ මේ උපාංග මොනවද? මේවා හරි සූක්ෂමයි. මේවා ලෝකයේ අධ්‍යයනය කරලා තියෙනවා. හරි? මේ උපාංග අඳුනගත්තම තමයි අපිට එකින් එක මේවා ගලවන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි මේ වෙන කෑලි උත්තර තමයි හොයන්නේ. දැන් අපේ වාමාංශික පක්ෂ පවා ඔය පොහොර සහනාධාරය කියන මරවුගුල ඇටුවේ ජනතා විමුක්ති පෙරමුණ. මා එදාත් ඒ උන් දෙක හපුණා ඔය ගොන් වැඩේ යෝජනා කරන්න එපා කියලා. පොහොර සහනාධාරයේ සහනාධාර සංකල්පය හරි. සහනාධාරයේ මුදල් හැටියට ගොවියට දෙන්න ඕන. එහෙම තමයි ඉන්දුනීසියාවේ කරන්නේ. එහෙම තමයි මැලේසියාවේ කරන්නේ. නිෂ්පාදනයට සාපේක්ෂව බගා කරන භූමි ප්‍රමාණයට සාපේක්ෂව ඒක මුදලින් සහනාධාරය දෙන්න ඕන. එහෙම නැතුව යෙදවුමක් සහනාධාරයක් ලෙස දුන්න ගමන් ඒ යෙදවුම අවභාවිතා කරනවා. පොහොර සහනාධාරයක් වශයෙන් දුන්නා පොහොර වැඩිපුර ගහන්න පටන් ගන්නවා. අයුතු ලෙස ගහන්න පටන් ගන්නවා. පස රැක ගැනීමේ සංස්කෘතිය නැති වෙනවා. පස කියන එක රැක ගන්න ඕන එකක්. පස කියන එක නිරන්තරයෙන් පෝෂණය කරන්න ඕන එකක්. ඒතකොට බාහිරින් යෙදවුම් අඩු මිලට දුන්නම මේක අතහැරලා දානවා. ඇයි මේක ගැන බලන්න ඕනේ නැහැ. පිදුරු ටික කුඹුරට දාන්න ඕනේ නැහැ, ගොම ටික කුඹුරට දාන්න ඕනේ නැහැ. ඒ කාර්යයට නෙමෙයිද විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙනවා, කෘෂිකර්ම පීඨ තියෙනවා. ඊට පස්සේ මේ සම්බන්ධ විද්‍යාඥයන් ඉන්නවා, මේ සම්බන්ධ නිලධාරියෙක් පත් කරලා ඉන්නවා. ඒ අයට මේ විද්‍යාව ඉගෙනගෙන නැද්ද? දැන් දීර්ඝ කාලීනව මේ අයත් මේ මොළ සෝදපු මේ ක්‍රියාවලියක් ඇතුලේ ඉන්නේ. මේක මේ එක දවසක දෙක වෙච්ච කන්නේ මා කිව්වේ මේ අවුරුදු 40ක 50ක ක්‍රියාන්විතයක් කියලා. වෙළඳ පොලේ මිල විකෘතිය කරන්නේ කොහොමද? ඒකට නිලධාරීන් යොදවගන්නේ කොහොමද? ඒ නිලධාරීන් තමන්ගේ පඩි ලයිස්තුවට දාගන්නේ කොහොමද? මේක මහ විශාල මේ බූවල්ෙක් වගේ වෙලාගෙන තියෙන එකක්. එතකොට අපි එක තැනකින් අපි මේ හැමදාම කරන්නේ මෙතුමල්ලා ගොවි සංවිධාන හරහා අපිත් විවිධ සංවිධාන හරහා පරිසර සංවිධාන හරහා අපි මේ හැපි කරන්නේ මහා භයානක දෙයක් වෙනකොට ඒක පොඩ්ඩක් බේර ගන්නවා. හරි? බීජ පනත ගේනකොට යන්තම් කෑ ගහලා මොනවා හරි කරලා බේර ගන්නවා. හැබැයි පනත එහෙමම තියෙනවා. ආයිත් කොයි වෙලාවක මේ හඬ නැති වෙලාවක මේක දා ගන්න පුළුවන් නම් දානටක් ගන්න. ස්ලීපෙන් බාන එක යන්තම් නවත්ත ගත්තා. හරි. එතකොට ඒ විදියට දැන් මේ වතුර දීමේදී කරන ගොවිජන බැංකුව වසා දැම්මා. හරි? ඊළඟට මේ ඒ කියන්නේ මේ ක්‍රියාමාර්ග එකින් එක කතා කරනවා නම් හරි මේ සමස්තයම මහා සමාගම් දෙක තුනකින් හසුරවන්න පුළුවන් වෙන විදියට. කියන්නේ දැන් ඉඩම් අයිතිය ඔවුන්ගේ නෙවෙයිනේ තියෙන්නේ. එක්තරා කාලයක අධිරාජ්‍යවාදීන් ඉඩම් අයිතිය තමයි යටතට ගත්තා. එතකොට මිනිස්සු තුවක්කු බලෙන් වහල්ලු ලෙස ඉඩම් වල වැඩට ගත්තා. අප්‍රිකාවේ වගේ රටවල කෙලින්ම වහලුන්සේ
අපේ රටේ අර්ධ වහලුන් ලෙස එහෙම නැත්නම් වැඩවසම් ආකාරයට මිනිසුන්ගේ වැඩ ගන්න ක්‍රමවේද හැදුවා. හරි? ඒතර දැන් මොකද්ද පාවිච්චි වෙන්නේ? දැන් ඉඩම් අපේ. ශ්‍රමයත් අපේ. ඒතර අපිව මේ පද්ධතියට ගැට ගහලා තියාගන්නේ කොහොමද? විවිධ වෙළඳපොළ උපාංග, නීතිය, තාක්ෂණය. හරි? වෙළඳපොළේ මිල විකෘතිය. මේ සියල්ල භාවිතා කරනවා. දැන් බීජ සම්බන්ධ අයිතිය ගද්දී නීතියෙන් අයිතිය ගන්න ක්‍රමවේදයක් තියෙනවා, තාක්ෂණයෙන් අයිතිය ගන්න ක්‍රමවේදයක් තියෙනවා. දෙමුහුම් බීජ හැදුවම දෙමුහුම් බීජ වල අයිතිය තාක්ෂණිකව කාටද තියෙන්නේ? නිෂ්පාදනය කරන්න ගොවියාට අයිතිය නැහැ. ගොවියාට දෙවෙනි වතාවේ මේ බීජය වගා කරන්න බෑ. ඒ බීජය තමාට තව ගොවීන් අතර හුවමාරු කරගන්න බෑ. ඒතර තාක්ෂණිකව අයිතිය අරන් තියෙනවා. වඳ බීජ. ඒක වඳ බීජයක්. හරි? දැන් අපේ රටේ මරාගෙන මැරිලා මොන වුණත් අනුර කුමාර දිසානායක මහත්තයා මේ කුසකර්ම ඇමති වශයෙන් ඉන්නකොට අපිට ඒක නවත්තන්න පුළුවන් වුණා. ලංකාවේ F1 හයිබ්‍රිඩ් කියන එක පළමු පරම්පරාවේ හයිබ්‍රිඩ් V හඳුන්වලා දෙන්න මහා වෑයමක් දරුවා. හැබැයි එදා ඒක මොලේ පාවිච්චි කරලා ඒ තුමත් අපි කියන දේවල් අහුවා කොහොම හරි ගොවිය කියන දාලා ඒක නවත්ත ගන්න පුළුවන් වුණා. එහෙනම් අද වීත් බීජ වලට එහෙනම් හයිබ්‍රිඩ් සියලුම බීජ වලට මේ මහා සමාගම් මත යැපෙන්න සිද්ධ වෙනවා. හරි? බීජ පනත ගෙනාවේ මොකටද? ගොවියට බයිසිකලයක වී කිලෝ එකක් බැඳගෙන ගිහිල්ලා අල්ලපු ගෙදර මිනිහට දුන්නොත් ඒත් හිරේ දාන්න පුළුවන් වෙන විදියට. ගොවියාගේ බීජ අයිතිය උදුරු ගන්න. හැබැයි මොකද්ද ලේබලේ? බීජ වල ගුණාත්මකභාවය වැඩි කිරීම. හරි? ඒතර නීතියෙන් ගන්න බැරි දේ තාක්ෂණයෙන් ගන්නවා. තාක්ෂණයෙන් ගන්න බැරි දේ නීතියෙන් ගන්නවා. මේ දෙකම බැරි නම් වෙළඳ පොලෙන්. ඒකත් බැරි නම් ඒක තහවුරු කරගන්නේ කොහොමද? මිනිස්සු මිලදී ගන්නවා. ඒ ආයතන වලින් එකා බැගින් දෙකා බැගින් මිලදී ගන්නවා. එහෙම මිලදී ගන්න පුළුවන් ඒ බදු සහනත් අපිමයි දෙන්නේ. මා කිව්වේ දැන් ඔය පොල් වගාවට විඳ කරන මහජන සෞඛ්‍යයට මහ විනාශයක් කරන මේ පාම් තෙල් පොල් තෙල් දෙක ගලන්ලා මිශ්‍ර කරන වෙලෙන්දෝ වෙලෙන්දන්ගේ ලාභය මේ බදු සහනෙන් ලැබෙන ලාභය මම වගකීමෙන් කියන්නේ ඕන තැනක ඒ වාදයට එන්න පුළුවන් මිලියන 20000ක් වෙනවා. ඒතර මිලියන 20000ක ලාභයක් සාක්කුවේ දාගත්තම කී දෙනෙක් මිලදී ගන්න පුළුවන්ද? පොල් සංවර්ධන මණ්ඩලයෙන් එකෙක් මිලදී ගන්න පුළුවන්. හාබර් එකෙන් මේ කස්ටම් එකෙන් තව එකෙක් මිලදී ගන්න පුළුවන්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් තව එකෙක් මිලදී ගන්න පුළුවන්. ටෙස්ට් කරනවා ටෙස්ට් හොඳයි කියනවා. හැබැයි ටෙස්ට් රිපෝට් එක අපි තොරතුරු දැනගීමේ පනත යටතේ ඉල්ලුවොත් නෑ අපිට දෙන්නේ නෑ ඒවා. ඒවා කොහොමද ෂේප් වෙනවා. මේ අලුත් ආණ්ඩුව යටතේත් මේ ආයතන පද්ධතියේ කිසි වෙනසක් වෙලා නැහැ කියලා ඇමතිවරු වෙනස් වුණාට ජනාධිපති වෙනස් වුණාට මේ සමස්ත පද්ධතිය මහා බරපතලයි. ඒක බූ වල්ලෙක් වගේ වෙලාගෙන තියෙන්නේ. හරි? ඒක කොනක ඉඳලා අඬ කපලා තමයි සුද්ධ කරලා නැහැ තාම හරියට. නෑ ඒක ආරම්භ කරලවත් නෑ. තාමත් දැන් මේ ඊයේ පෙරේද කරපු ගොන් තකතිරු වැඩේ ඒක ඔප්පු වෙනවා. මේ ගොන් බදු සහනයෙන් ඔප්පු වෙනවා. ඒ විදියටම යන්නේ කියලා. ලෙඩේ තාම තියෙනවා. ඒ විදියටම ලෙඩේ එහෙමම තියෙන්නේ කියලා. දැන් මේ කතාව සම්බන්ධව අප සමග කිසිවක් අපි දන්නවා මේ ප්‍රශ්නේදී බොහොම සීරුවට අපි යහපත පැත්ත හිට ගත යුතු. කෙසේ වෙනවත් අපි ඔබට අවස්ථාව දෙනවා 066 22 83 608 ඇමතුමක් තියෙනවා අපිට අයිබෝන් ඔබට. ඔව් සුදත් මහත්මයා වස්කාඩුවෙන් අපිට කතා කරන්නේ අයිබෝන්. අයිබෝන් මම වස්කඩින් කතා කරන්නේ. ඔව්. දැන් පිටරටින් උර රටවල ගෙන්නනවා කියන එක. ඔව්. දැන් සමහරකල් මහත්මයා දැන් මේ සමහරකල් රටවල මේ 280ට වගේ ගියා රටවල. ඔව්. දැන් සමහරක් අක්සන් නෙල්ල වෙලාවේ ගෙන්නීම නම් හොඳ නෑ තමයි. හා. ගෙන්නීම හොඳ නෑ තමයි ඒ වුණාට සමහරක් වෙලාවට දැන් අර ගෙන්න නෑට නියම කරා මිලක් මේ ගානට දෙන්න ඕනේ කියලා. දැන් අර මහත්මයා කියනවා ගෙනාම 120 දක්වා එනවා 100ට දෙන්න බෑ කියලා. ඔව්. එතකොට ගෙන්නීම නැති වෙන සමහරක් වෙලාවට අපේ වෙළඳු හංගන් ඉන්න එක සමහරක් වෙලාවට ඒ මුදලට හංගන් ඉන්නේ දාන්න බලන්න පුළුවන් සමහරක් වෙලාවට අඩුවට දෙන්න. දැන් සමහරක් අපි දැක්කා දඹුල්ල අර වෙළඳ මධ්‍යස්ථ රට්ටුණු ගෙනලා මෙහෙම කරනවා. ඒ වුණාට අර මහත්මයා කිව්වා සමහර එකක් අර අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්නකොට මේක අර ගොවිතැනකට කතා කරා එතුමා මේක මෙහෙම උණයි කියලා. අපි විශ්වාස තමන් ඉන්නවා ගෝඨාභය මහත්තයා ගෙන යන වැඩපිළිවෙල. ඔව්. ගැනවිල ජනතාවට තාම දැනෙන්න කාලයක් එයි. එතකොට මේ සාමාන්‍යයෙන් අපි අද දකින්න දේ තමයි නාස්තිය පිටු දැකලා මේ ඇමතිවරු එදා ගහපු ඇමතිවරු දැන් ඒ වැඩපිළිවෙල නැතිලා දිනවා. අපි විශ්වාසයෙන් ඉන්නවා ගෝඨාභය මහත්තයා මේ ආණ්ඩුව කාලේ ඉන්න තාක් කල් මේ රටට යහපතක් උදා වෙයි කියලා. ඔව්. ඔබේ අදහස බොහොම ස්තුතියි. විශ්වාසයෙන්. ඔව්. අර මහත්මයා කියන කතාව රටුණා ගෙන්නේ මට සාහන දුන්නේ එතුමා කියන එක සමහරකට දෙන්න මිල අඩු කරා අඩුවෙන් දෙන්න කිව්වම අර 120ක් ගෙනනකොට මේ මනුස්සෙ ගෙන්න නැති වෙන්න පුළුවන්. ඔව්. අපි බලමු කොහොම වෙයිද මොනවා වෙයිද. තාම නමුත් අපි බොහෝ විට අපි මා ඔබට සඳහන් කරා නින්නද්ද සජීවී වැඩසටහන තුලත් අපිත් මේ මොහොතේ
රටවටා අපේ ග්‍රාහක සමාජය තුළ කිසියම් ජනමතයක් හදමින් ඉන්නවා. හැම වතාවෙම හැම සැරේම ඉතිහාසයේ අපි හැමදාම අපි ඡන්දය දීලා අපි කැමැත්ත දීලා අපි පාලකයෝ පත් කරලා ආපහු මහ ජනතාව ගොර නින්දකට ගියා. ආපහු මැතිවරණ සමයේදී තමයි ජනතාව අවදි වෙලා ඉදිරියට ඇවිල්ලා මේ තමන්ගේ දේශපාලන අලුවිකරණ වැඩසටහනට රැවටෙන්නේ. හැබැයි මෙවර ජනතාව ඊට වඩා අවදියෙන් තියාගන්න අපි කූද්දනවා, අපි මිනිසුන් ඇහැරවනවා. ඒ නිසා වහාම ආණ්ඩු වැරදි තීන්දුව ගත්තොත්, වැරදි පාරකට හැරෙන්න ගත්තොත් ජනතාව කෑ ගහලා හරි පාරට හරවන එක ඡන්දේ දුන්න මිනිසුන්ගේ වගකීමක් මිසක් ඒක වෙන රටක මිනිසුන්ගේ වගකීමක් නෙවෙයි. මේ අපේ රට නිසා අපි ගැන කතා කරන්නේ. නින්නාද සජීවී සංවාදය තුල ඔබ රැඳී ඉන්නේ. ශ්‍රී ලංකාව තුල ආහාර අර්බුදයක් තිබෙද කියන කාරණේ කතා බහ කරමින් ඉන්නේ. අපි යනවා කෙටි විරාමයකට. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමග එක්වන්නේ. බොහොම උණුසුම් සංවාදයක්. හැමෝටම දැනෙන ප්‍රශ්නයක්. හැමෝගෙම කුස නිසා තමයි රැකෙන්නේ. කුස රකින්න රජෙක් අපිට ඕනේ. කුස රකින්න රටක් අපිට ඕනේ. ඒ නිසා මේ ක්‍රියාන්විතය ඇතුලේ අපිට බොහෝ රාජකාරී තියෙනවා කරන්නට. මහ පොළොව හදලා සුවපත් කරලා ඒ මත අපේ ආහාර හදලා ශිෂ්ටාචාරයක් හදන්න තියෙන්නේ. ඒ වෙලෙම ඒ බඳු තැනකදී ඒ බඳු වෙලාවකදී රට වැරදි පැත්තකට හැරෙනොත් අපි හැමෝටම වේදනාවක් තියෙනවා. 066 22 83 689 මාතරටයි අපි යන්නේ. දකුණු පළාතට ගුණරත්න මහත්මයා ඔබ අපිත් එක්ක ඉන්නවා. අයබෝන්. ආයිබන්. ඔව්. මේ නිනාද වැඩසටහන හා සම්බන්ධව මම කියන්නේ මේ ජාතික ව්‍යාපාරයක් ඇති කරන්න. ඔව්. අපේ උත්සාහය තමයි ඉන්නේ. ජාතික ව්‍යාපාරයක් හදලා මේ අපේ මේ සේනාරත්න මෙතුමාලා වගේ මේ අය යවන්න ඕන පාර්ලිමේන්තුවට. ඇත්තටම මේ මිනිස්සු මේ එළිය තියාගෙන මේ මහා අපරාධයක් නේ. මේ රට වැඩදායේ මනු ගලව නෙමෙයි. මේ අය මේ හැමදාමත් කතා කරලා තියෙන්නේ මේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්. ඒ නිසා මම මේ අය යවන්න කියන මේ ආයතනයක් කරන අතරම තව එක දෙයක් මට කියන්න තියෙනවා. මට අවුරුදු 76ක් වෙනවා. මම මේ නිල ව්‍යාපාරේ ගොවියෙක්. මේ අවුරුදු 70 තුළම දැකීමක් තමයි මේ කෘෂි කර්මාන්ත සඳහා මේ එන්නෙම මිනිස්සුන් යන්නේ අනිත් පැත්තට. දැන් ඇත්තටම ගොවියෙක් හොයාගන්නත් නැහැ. ගොවිතැන් කරන මිනිස්සෙක් දැන් ගොවිතැන් කරන්නේ මිනිස්සු බත සපයන්නේ. නමුත් එහෙම තත්ත්වයක් අද රටේ නැහැ. එහෙම නැති වෙන එක හේතුවක් වෙලා තියෙන කිසිම මේ ආණ්ඩුවකින් මේ ගොවියට සැලකිල්ලක් ඇත්තේ නැහැ. ගොවියට සලකන ආණ්ඩුවක් අපි හදාගන්න ඕන. ගොවියට සලකන ආණ්ඩුවක් හදන්න මේ සේනාරත්න මෙතුමාලා ඇත්තටම මම බලලා තියෙන දීර්ඝ කාලින වශයෙන් මේ සමාජ සේවය සඳහාම මනුස්ස මේ මහත්වණ්ඩායමක්. ඒක නිසා මම කියන්නේ මේ නින්නාද මේ වැඩසටහන ජාතික ව්‍යාපාරයක් බවට පත් කළා. ජාතික ව්‍යාපාරය තුළ මේ රටේ කෘෂි කර්මාන්තය නගා සිටීම සඳහා වැඩ පිළිවෙලක් හදන්න ඕන. මම අපේ දැන් නිල්වා යෝජනා ක්‍රමය කියලා එකක් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් හදුවා. ඒකෙන් උනේ කිසිම මේ කියන්නේ රටට වැඩකුත් නැහැ, ජාතියට වැඩකුත් නැහැ, කෘෂි කර්මාන්තයට වැඩකුත් නැති එකක්. ඒ නිසා අලුත් ව්‍යාපාරයක් අවශ්‍යයි නිල්වා මේකට. නමුත් අපි කොච්චර මේ මන්ත්‍රීවරු ගෙනල්ලා ඇමතිවරු ගෙනල්ලා පෙන්ලා දුන්නත් එයා මේ කටයුත්ත සහභාගී වෙන්නේ. මොකද හේතුව මේ මිනිස්සුන්ට මම කියන්නේ හාල් ලැටයක් ගේන ගානේ පිටින් ගේන ආගන් සල්ලි හම්බ වෙනවා. අද බලන්න අපිට මොකක්වත් නැති වෙලා තියෙනවා. පළතුරු වර්ග බලන්න අද මොන පළතුරක්වත් නැහැ. දැන් අඹ නැහැ. දැන් ඉස්සරහට අඹ ගෙඩියකුත් නැති වෙනවා අපිට. මේ අල්ෆෝන්සු ගෙලයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒක ඇත්තෙන් පැලවෙන්නේ නැහැ. අඹ ඇත්තෙත් නැහැ ඊට පස්සේ. දැන් අඹ ගහක ඉස්සර අඹ ගහක කොච්චර අඹ හැදුනද? එක අත්තක හැදෙන අඹ දැන් ඔය එක ගහක හැදෙන අඹ හදනවා එක අඹ අත්තක. දැන් අඹ ගෙඩියක් නැති වෙන තැනට ඇවිල්ලා තියෙනවා. ගස් ලැබුණා මේ බේර නැහැ, දොඩන් නැහැ, සම්පූර්ණ නැහැ. මේ ලෝකේ අපේ තිබුණු රසවත් පළතුරු සියල්ල කොහොම විනාශ වෙලා ඉවරයි. ඒක නිසා එළවලු බාන පතෝල නැහැ, වැටකොළු නැහැ, බණ්ඩක් කන්නේ අපේ දේවල් නෙවෙයි කියන්නේ. මේ ඥාන විකෘති කරලා හදාපු එළවලු જાති කියන්නේ. ඒක නිසා මම කියන්නේ මේ රට අලුත් ආහාර රටාවක් අවශ්‍යයි, අලුත් මේ කණ්ඩායමක් අවශ්‍යයි. මේ සඳහා පෙන්න මේ නින්නාල් තුලින් අලුත් කණ්ඩායමක් හදාගෙන අපි මේ ආණ්ඩුවේ ප්‍රෙෂර් ගෲප් එකක් වශයෙන් කටයුතු කරනවා හොඳයි කියලා මම මේ සේනාරත්න මෙතුමාට මේ ආයතනා කරනවා. මොකද හැමදාම ජාතිය වෙනුවෙන් මේ කියන්නේ රටේ අභිවෘද්ධිය සඳහා කතා කරපු කණ්ඩායම මෙයා ඉන්න ඕන පාර්ලිමේන්තුව ඇතුළේ. මේ ඉඳගෙන මට ඇත්තටම බොහොම ස්තුතියි. අපි නම් බොහොම ස්තුතියි. අපි ජයතිස්ස මහත්මයා සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා තමයි ඉන්නේ. කෙසේ වී නමුත් ඔබගේ සංවේදනා දැන් අපිට පපුවට කන තියලා බැලුවොත් අපි දන්නවා තුවාලේ තියෙන මිනිහෙක් විතරයි ඒක වේදනාව දන්නේ. මේ රටේ ගොවි උරුමය, ගොවි පරපුර සහ ආහාර ගැන නිෂ්පාදක බිමේ කැක්කුමක් තියෙන මිනිස්සු බොහොමයක් ඉන්නවා. අපි අතරම මහජන ව්‍යාපාරයක් හදන්නේ නැහැ. ඉදිරියේදී හැදෙන මහජන ව්‍යාපාරයකට අවශ්‍ය ජනමනස නිර්මාණය කිරීමේ මාධ්‍ය වගකීමයි අපි කරමින් ඉන්නේ. අපි මාධ්‍යයක් අපි ස්වාධීන විඳගෙන මිනිසුන්ට මේ සාකච්ඡාව දියුණු කරන්න උදව් වෙන කණ්ඩායමක්. ඒ නිසා බොහොම ස්තුතියි ඔබගේ යෝජනාවට. අපි බොහෝ අදහස් තියෙනවා ජනතාව වෙනුවෙන්. දැන් මම හිතන්නේ උත්තරයක් ජයතිස්ස මහත්මයා ඔබලකට එන්න ඉන්නේ මම.
මින්දුව 66 22 83 608 609 අපිට බොහෝ ප්‍රතිචාර ලැබෙනවා මුහුණ පොත ඔස්සේත් ඔබ අපිට බොහෝ ප්‍රචාර දන්වා සිටිනවා. ඉදිරියේදී අපි සියල්ල ඔබට සමීප කරනවා. ජයතිස්ස මහත්මයා දැන් අපිට දීර්ඝකාලීනව ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සම්බන්ධව තීන්දුව ගත්ත නිලධාරි කණ්ඩායමක් හිටියා. ඒ අයට ලොකු වියදමක් කරා. මම නැවත පෙරලා ඔබෙන් අහන්නේ මේ ජාතික දයනය වැය කරලා මහජන මුදල් වැය කරලා අමාත්‍යාංශ ඇමතිවරු පත් කරලා නිලධාරියා පත් කරලා උගන්වලා ඔබේ කුඹුරට එවලා ඔබට සෙතක් වුණේ නැහැ කියනවා. ඒක පොඩි සාහසික ප්‍රකාශයක්ම කියලා මම කියන්නේ ඒක යුක්ති සහගත නෑ. දැන් අපි නිලධාරීත් අපිව නරඹනවා ඇති. එහෙම જાතියක් ඉස්සර කියන්න පුළුවන්ද මෙහෙම පාසල් යවලා අවසානයේ පාසලෙන් මොකවත් තුනේ නැහැ කිව්වොත් එහෙම මේ පාසල් පද්ධතියට කරන නිගාවක් ඒක. කෘෂිකර්ම මේ තරම් උගන්වලා කෘෂිකර්මයේ පුංචි කාලේ ඉඳන් උගන්වනවා, පාසලෙත් උගන්වනවා, විශ්වවිද්‍යාලෙත් උගන්වනවා. ඇයි ඔබ ගොවීන් හැටියට දැන් ඔබ ගොවි කණ්ඩායම් නියෝජනය කරන කෙනෙක්. ඇයි මේ කාරණේ වෙනස් විදියට දකින්න උත්සාහ කරන්නේ? මම නම් මට මේකට කාරණා දෙකක් කියන්න ඕනේ. ඉතින් පෙර අපේ පැරණියෝ කියපු කාරණයක් තියෙනවා. ඒ කියන්නේ ගොවියට පැවැත්මක් ඇත්තේ සරු පොළොව මතයි කියලා තියෙනවා. දැන් මේක තමයි අදහස දැක්වුවාම අපිට ඉතිහාසය ඉඳලා එන්නේ මේ වැරදි කෘෂිකර්මයේදී ඒ සරු පොළොව තමයි මේ විනාශ කරේ කියන එකක්. අනිත් එක තමයි මේ කෘෂිකර්මයට අදාළව ඉන්න හිටිය හා දැන් ඉන්න මේ ඇමතිවරු සංඛ්‍යාව සහ ඔය කියන නිලධාරීන්ගෙන් 14ක් හැර මං කියන්නේ අනිකුත් සීල නිලධාරීන් මේකට ගැති අර මහ පොළොව සරු කරන ගැඩවිල්ලට තරම්වත් තේරුණාද? සේවයක් කරන්නේ නැහැ ඌ තරම්වත්. ඒ කියන්නේ ඌ 5 ටොන් ගණනාවක් අවුරුද්දකට ලිකුත් ගොඩ කරනවා. ඒක පසසාරවත් කරලා දෙනවා. මේ නිලධාරීන් සහ මේ දේශපාලඥයෝ එහෙම දෙයක්වත් කරලා නැහැ කෘෂි කර්මාන්තය සඳහා. අනිත් එක තමයි ඔබතුමා කිව්වේ අර ඉගෙන ගත්තා කියන. මේ කෘෂි කර්මයේ උගන්වන්න ගිය තැන ඉඳලා තමයි මේක විනාශ වෙන්නේ. අපි ඉගෙන ගත්තේ ඒ කියන්නේ අපේ පැරණියෝ ඉතිහාසයේ පුරා මේක මුතුන් මිත්තන්ගෙන් අරගෙන ආවේ මෙහාට. මේ මහා මේ ඥාන සම්පත, ඊළඟට මේ බීජ සම්පත, ඊළඟට මේකේ තියෙන මේ සංස්කෘතික දායාද, ඒ සාහිත්‍ය මේක ඇතුලේ තියෙන මේ සියල්ල ගෙනාවේ කට වචනයෙන් හා භාවිතාව තුළ. ඔවුන් කෘෂිකර්මයේදී ඒව තමයි මේ හැදෑරුවේ ඉගෙන ගත්තේ. ඒක තමයි දරුවෝ ඉගෙන ගත්තේ. මේක මහා සංස්කෘතියක්. මේක මහා සාහිත්‍යයක්. ඒක උගන්වන්න ගිය තැන ඉඳලා සියල්ල විනාශ කළා. දැන් බලන්නකෝ අපිට මේ ඉගෙන ගන්න ගියාම එදා කිව්වේ මොකද්ද? ශ්‍රී ලංකාව වනාහි සංවර්ධනය වන රටකි. දැන් අහන්නකෝ මම මගේ මුණුපුරාගෙන උත් ඇහුවා පුතේ මේ දැන් මොකද්ද ඔයාට කියන්නේ ශ්‍රී ලංකාව? අනේ සීයේ මේ ශ්‍රී ලංකාව වනාහි සංවර්ධනය වන රටක් කියලා තමයි එයත් කියන්නේ. මේ ලැජ්ජ සහගතයිනේ අවුරුදු 72ක් නේ අපි මේ නිදහස ලැබලා කියලා කතන්තරේ තුල ඇවිල්ලා. දැන් තාමත් අහන්නේ ඊළඟ පරම්පරාව කියන්නේ සංවර්ධනයේ රට. මේ තමයි අත කතන්තරේ. කෘෂි කර්මාන්තයේත් මේකම තමයි. මොකද අර එක්කෙනෙක් කිව්වා වගේ මේක කෘෂි සංස්කෘතියක්. මහා ඉතිහාසය මේක ඇතුලේ මහා ගැඹුරක් තියෙනවා. මේකට ඉන්ඩස්ට්‍රි කිව්වේ නැහැ. දැන් අනිත් ඔක්කොම කෘෂි කර්මාන්තය කියනකොට එන්නේ ඉන්ඩස්ට්‍රි කියන වචනේනේ. හැබැයි මේකේ තියෙන්නේ ඇග්‍රිකල්චර් සංස්කෘතිය එකගතාවයක්. ඒක තුල තමයි මේ භාවිතාව අපි ඉදිරියට ගෙනාවේ. හිතන්නකෝ ලෝක ශිෂ්ටාචාරය ගමන් කළේ ගංගා නිම්න හරහානේ. නේ ගඟ දෙපතුලට ගියා තමන්ගේ ජීවනෝපාය සලසා ගන්න භවභෝග වගා කරන්න. හැබැයි ලංකාව ගඟේ ඉඳලා ගඟ වැවහරා ගොවිතැනේ තමන්ගේ දෙපතුල ළඟට වතුර ටික ගත්තා. මේ තමයි මහා ශිෂ්ටාචාරයේ වෙනස්කම. එතකොට මේ වගේ දෙයක් හදපු අපි අද මේ රටින් එන දෙයක් බලාගෙන ඉන්නවා. නැත්තම් මේකේ නිෂ්පාදනය වුණත් කොමිෂන් එකට ඒක ගෙන්නගෙන මේ භුක්ති විඳින ක්‍රියාවලියකට ගිහිල්ලා තිනවා. මම නම් දකින්නේ විශාල සංඝයානාවක් අවශ්‍යයි. විශේෂයෙන් ගොවි ජනතාව සබුද්ධික විය යුතුයි. එක එකාට වහල් වීම නෙමෙයි කරන්න ඕන. තමන්ගේ දේශපාලන උවමනාකම් එක්ක ඕන එකක් කරාට කමන්නේ. හැබැයි ගොවි ජීවිතේ සාර්ථක කරගන්න. ගොවිතැනේ ප්‍රශ්නය දිනාගන්න, ඒ අයිතිය දිනාගන්න යෑමේදී. ඒක දේශපාලන වැඩපිළිවෙලකින් තොරව ඒක භාවිතාවේ යොදන්න ඕන, සංවිධානගත වෙන්න ඕන. ඒ තුල මේ ඕනම ආණ්ඩුවක් අපිට මට්ටු කරන්න පුළුවන්, ඕන ආණ්ඩුවක් හොලවන්න පුළුවන්. අපි පාර්ලිමේන්තුව යන්න නෙමෙයි මම කියන්නේ. ඒකෙන් පරිබාහිරව හැදෙන බලවේග තුල තමයි ලෝකයේ මේ ආණ්ඩු පාලනය කරගනිමින් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්නේ. නිකන් හිතන්නකෝ කොරියාවේ හාල් ගේන්න තීන්දුව කරනකොට ඊට පහුවදාම ජනතාව නැගිටිනවා, ඇමතිට පවා ගෙදර යන්න සිද්ධ වෙනවා. මේ ගත්ත හොඳ තීන්දුව. මම කියන්නේ මේවා ලෝකේ ඕන තරම් අත්දැකීම් තියෙනවා. ජපානයේ පවා ඔවුන්ගේ රටවල් වල ඔවුන්ට කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තියෙනවා.
ඒක මිනිස්සු දිනාගත් එකක්. ඒක මේ දේශපාලඥයෝවත් තව පඬිතුයෝ ටිකක් හදාපු එකක් නෙමෙයි. ඒ ඔක්කොම එකතු වෙලා ඒ සාමූහික වෑයම තුල ගොවීන් විසින් හදාගත්ත වැඩසටහන්. මේවා අපි උදාහරණයට ගන්න ඕන. අත්දැකීම් හැටියට අරගෙන අපේ රටේ කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අඩුම තරමේ මේ ආණ්ඩුවෙන්වත් ලබා ගන්න අපි යම් විදිහක අපේ අරගලකාරී වැඩ පැවැත්ම දියුණු කරගන්නට ඕන. දැන් 0.622.83.608.609 අපි ඔබට විවෘත කරලා තියෙනවා. ඔබට අත්‍යවශ්‍ය ගැටලුවක් තිබුණොත් එන්න පුළුවන් සංවාදය ඔබට දැනගැනීම සඳහා සංවාදයේ පෝෂණය කිරීම සහ දියුණු කිරීම සඳහා වසත් බණ්ඩාර මහත්මයා දැන් දිගින් දිගටම නිෂ්පාදකයා කිසියම් අර්බුදකාරී තැනකට අරගෙන එනවා. ඒතකොට මේ නිෂ්පාදකයාට කිසියම් සහන ලබා දීම සඳහා රටේ මේ ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන ප්‍රතිපත්තිය සකස් කරන්න බැරිද? දැන් එහෙම පොරොන්දුවක් නේද අපිට තිබුණේ. ඒක කිසියම් න්‍යායිකව සිද්ධ කරන්න බැයිද අපිට? ඒ උපාය මාර්ගය හදන්න බැයිද අපිට? කවුද මේ වෙලාවේ එකට අපි බය නැතුව කතා කරමු. කවුද ඒක නොකරන්න දෙන්නේ? කවුද ඒක කරන්න දෙන්නේ නැත්තේ ඇත්තට? ඔව් ඔබතුමා ඔය කියන එක උපාය මාර්ගයක් නෙමෙයි. ඒක හැමදාම මේ ජාවාරම්කාරයෝ යොදාගත්ත කූට උපක්‍රමයක්. ඒ කියන්නේ මේ පාරිභෝගිකයට සහන දෙන එක, ගොවියට සහන දෙන එක. හරි? මේවා ඇතුලේ අවසානයේ තියෙන්නේ පාර වැරද්ද වීමක්. දැන් මේ ජීවන වියදම් කමිටුව කියලා එකක් තියෙනවනේ. ඔව්. ඔක මහානස්පත්තියක්. ඒ කියන්නේ මේ සමස්ත ආර්ථික ක්‍රියාන්විතයෙන් වියුක්තව අරගෙන ජීවන වියදම අඩු කරන්න හදනවා. එතකොට තමයි අර වගේ ගොන් වැඩ කරන්නේ. අර වගේ අර අහඹු ලෙස බදු සහන දීලා මිල විකෘති කරලා මේ ගොවියත් අමාරුවේ දාලා අවසානයේ අර වෙළඳ කීප දෙනෙක් අතට රජයට එන්න තියෙන බදු මිදල්ට කියන. ඔය වගේ තීන්දුව తీරන ගන්න. මේ සමස්ත ආර්ථිකයේ ඇතුලේ මේක කළමනාකරණය කරන්නේ කෙසේද කියන එක අපි කතා කරනවා නම් ඒක මහා විශාල කතන්දරයක්. දැන් මෙතුමා කියන එක මම යම් ප්‍රමාණයට එකඟ වෙන්නේ නැහැ. මොකද මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අමාත්‍යංශයේ උපදේශකෙක් විදිහට වැඩ කරා. කළමනාකරණ උපදේශකෙක් විදිහට අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්න කාලේ ඕන්නම් ඩිමෝ බට්ටෙක පුරෝගන එන්න පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශන තියෙනවා. එක එක ආණ්ඩු වලින් හදපු පොත් තියෙනවා. ඒවා නිකන් සංකල්ප. ඒවා ඉතියෝපියාවටත් හොඳයි, සොමාලියාවටත් හොඳයි, ඇමරිකාවටත් හොඳයි. ඒවා නිශ්චිත විශේෂිත උපාය මාර්ගික ලේඛන නෙමෙයි. එතකොට අපිට අවශ්‍ය උපාය මාර්ගික ප්‍රවේශයක්. ඒක විනිවිද භාවයෙන් යුතුව තියෙන්න ඕන. දැන් මේ රටේ ප්‍රධාන ආහාර වර්ග හරි ප්‍රධාන ආහාර හරි ඒ කියන්නේ මේ වෙළඳ පොලේ මිල විකෘතිය කරලා මේ ගේම් ගහන විවිධ ආකාරයේ නිලධාරීන් සමාගම් ගේම් ගහන වෙළඳ පොලේ අපිට අඳුන ගන්න පුළුවන් ඔය කහ ටිකක් අර කහ වහද කිව්වා කහ කියන්නේ මේ පොඩි මේ ඇසට නොපෙනෙන ප්‍රමාණයක් මේ මහා ප්‍රශ්නෙත් එක්ක බැලුවොත් රුපියල් මිලියන 1000ක විතර වෙළඳ පොලක්. නමුත් මුංගට කවුපි වගේ ධාන්‍ය වර්ග වගා කරන්න ආණ්ඩුව තීන්දුව කරා. ඒක තමයි ඒ වගා ඒ වැඩිම ප්‍රතිඵලයේ තියෙන ආහාර ද්‍රව්‍ය සම්බන්ධ අවුල විසඳන්න මැදිහත් වෙනව වෙනුවට මේ පොඩි පොඩි කෑලි වලට අපිව මැදිහත් කරනවා පාර වරද්දනවා ආණ්ඩුවටත් පාර වරද්දනවා. මේ ආනයන තහනම් කිරීම කියන එක පාර වැරද්දීමේ එක ක්‍රමයක්. ආනයන තහනම් කරනවා ටික දවසකට ආයෙ ඒක ලිහිල් කරනවා. ඒතර ආයෙත් අර අඩු මිලට අර රට ඇතුළට එනවා. ඒතර මිල විකෘති වෙනවා. ඒතර ගොවියාට මිල ලැබෙන්නේ නැහැ. ගොවියා වගාව අතාරිනවා. ආනයන තහනම් කිරීම නෙමෙයි කරන්න ඕනේ. පැහැදිලිවම කරන ඔබතුමා කියන්නේ මේක ඇත්තටම හිතාමතා කරන කාර්යයක් කියලාද? මේක නිලධාරීන් ආර්ථික ඝාතක සෙට් එකක් ඉන්න ඔය අයගේ ලනු කාලා තමයි මේව කරන්න කියලා. වගකීමෙන් කියන්න පුළුවන් මේක හිතාමතා මේ කරන්නේ කියලා. වගකීමෙන් කියනවා මහා විශාල ප්‍රශ්න බේරන්න නැතුව මේ පොඩි ප්‍රශ්නවල එල්ලෙන්නේ ඒ ලනුව කාලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගන්න මේ මහා වෙළඳ පොලේ අපි කියන ඩොලර් ඉතුරු කර ගැනීම මේ වෙලාවේ ඩොලර් විදේශ විනිමය ප්‍රශ්නෙත් එක්ක ගත්තොත් එහෙම මේකේ වෙළඳ පොළවල් තුනක් තියෙනවා. ප්‍රධාන පසේ ගන්න සහල් සහ තෙරිඟු පිටි මේ දෙක එකට යන්නේ විකල්පයක් නේ. සහල් සහ තෙරිඟු පිටි ඒ කියන්නේ ප්‍රධාන ආහාරයේ කාබෝහයිඩ්‍රේට් වෙළඳ පොළ. හරි ඒ වෙළඳ පොළේ මොකද්ද වෙන්නේ මිල විකෘතිය වෙන්නේ කොහොමද? ඒක ඇතුලේ බදු සහන වලින් මොනවා හරි හොරකමක් වංචාවක් වෙනවද? ඒක වෙනස් කරන්නේ කොහොමද? ඒ සම්බන්ධ ප්‍රතිපත්තිය මොකද්ද? මහජනයාත් එක්ක විවෘතව කතා කරනවා. උපාය මාර්ගය මොකද්ද? එතකොට මේ ආර්ථිකයේ හරස් කඩක ප්‍රශ්නේ විසඳෙනවා. ගොවි පවුල් ලක්ෂ 25ක ප්‍රශ්නේ විසඳෙනවා. ඊළඟට ආහාරයට ගන්නවා තෙල් වෙළඳ පොළ. ඒ කියන්නේ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන මේ පාම් තෙල් ආනයනයේ පොල් තෙල් ආනයනයේ මෙන්න මේ වෙළඳ පොළ. මේක ඇතුළේ තියෙන ගේම් එක මොකද්ද? මේක ලියන්නේ කොහොමද? ඒක සම්බන්ධයෙන් හැංගිය හොරා බෑ මහජනයාත් එක්ක විවෘතභාවයෙන් ඒ ප්‍රතිපත්තිය තියෙන්න ඕනේ. ඒක එක පිටුවකට ගන්න පුළුවන්. අරගෙන මහා පොත් කන්දරාවක් ඕනේ නැහැ. ඊළඟට කිරිපිටි. කිරිපිටි ප්‍රශ්නේ එන්නේ මොකද? කිරියාශ්‍රිත වෙළඳ පොළ වැදගත් වෙන්නේ
ඉන්දියාව ගත්තත් ලෝකේ පුරාම අපේ රට ගත්තොත් විශේෂිතයි. අපේ රටේ ඉඩම් සීමාකම නිසා අපේ 75% ගොවියන්ට තියෙන අක්කර 2.5ක් විතර වගේ ඉඩම් ප්‍රමාණයක්. එතකොට ඒ ඉඩමේ සීමාකම නිසා ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කරන්න නම් භෝග වගාව සහ කිරි ගොවිතැන ඒකාබද්ධ කළ යුතුමයි. එතකොට වගා ක්‍රමවේදත් දියුණු වෙනවා, වෙනස් වෙනවා. පොහොර ටික ගොම ටික වගා බිමට වැටෙනවා. එතකොට ඒ වගා ක්‍රමවේද වෙනස් වෙනවා. ගොවියාගේ පෝෂණ තත්ත්වයන් දියුණු වෙනවා ගොවි පවුලේ. ගොවියාගේ ආදායම් මට්ටම වැඩි වෙනවා. හරි? ඒ නිසා කිරි ගොවිතැන සහ භෝග වගාව ඒකාබද්ධ කිරීම ඉන්දියාවේ 70%ක් ග්‍රාමීය ගොවි ජනතාව කිරි ගොවිතැන එක්ක ඒකාබද්ධ වෙලා ඉන්නේ. හරක් පිටරටින් ගෙනාපු ලීටර් 40 ගන්න හරක් නිසා නෙමෙයි. ලීටර් 4-5 ගන්න වැඩිමුණොත් 7-8 10 ගන්න හරක් එකා දෙන්නගෙන් තමයි ලෝකයේ ලොකුම කිරි නිෂ්පාදකයා වෙලා ඉන්නේ ඉන්දියාව. ඒ දෙක ඒකාබද්ධ කරලා තියෙනවා. ඒතකොට ඒ නිසා කිරි වෙළඳ පොළත් කිරි පිටි ආනන ඩොලර් මිලියන 300ක් විතර වියදම් වෙනවා. හැබැයි කහ කියන්නේ මොකද්ද? ඩොලර් මිලියන 50කවත් වෙළඳ පොළක් නෙමෙයි. ඒක මැත්තේ මරාගෙන මැරෙනවා. හැබැයි එළවලු ගේනවා ඩොලර් මිලියන 300ක. කිරි පිටි ගේනවා ඩොලර් මිලියන 300ක 400ක. හරි? පාම් පිටි වලට බදු සහනයක් දීලා තිනවා කීයකද? රුපියල් මිලියන 34000ක. දැන් මේ ඊයේ පෙරද කරපු ගොන් වැඩෙන් දීපු සානාධාරයේ ආණ්ඩුවට අහිමි වෙන මුදල රුපියල් මිලියන 36000ක්. මොන තරම් දේවල් ප්‍රමාණයක් ඒ මුදලින් කරන්න පුළුවන්ද? අපිට මේ දැන් ඉදිරියට කරයි කියන විශ්වාසය තියන්න බැයිද? දැන් මේ දැන් අපිට විශ්වාසය තියෙනවා. ජනාධිපතිතුමා මේ එතුමා පුද්ගලිකව විශාල මැදිහත් වීමක් කරනවා. ඒක ඇත්ත. හැබැයි එතුමා පත් වෙනකොට මේ ආර්ථික ඝාතක පද්ධතිය මේ නිලධාරීත් එක්ක තමයි එතුමාට මේ දෑවැද්ද හම්බෙන්නේ. හරි? එතකොට මේක ඇතුලේ මෙන්න මේ ඇන මුරිච්ච ටික හොයාගෙන ඒ ටික හරියට ගැලුවේ නැත්තම්, ඒ උගුල් වලට පය තබන්න නැතුව හිටියේ නැත්තම්, ඒ ලනු කන්න නැතුව හිටියේ නැත්තම් එතුමාටත් බෑ. සක්‍රියාවත් බෑ. සක්‍රයාගේ පුතා ඔය බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවානේ සක්‍රයාගේ පුතාට සමහරව පුළුවන් කියලා. වයිමාවත් බෑ, බන්දුල ගුණවර්ධන මහත්තයාවත් බෑ. දැන් එතුමානේ මේ ඊපෙරදා ඔය ගොන් අඩේට දායක වුණේ ඔය අපරාධ බදු සහනයක් දීලා රජයට මුදල් අහිමි කරලා ගොවියත් වට්ටලා පාරිභෝගිකයටත් මුකුත් නැති තත්ත්වයක් ඇති කරලා තියෙනවා. කැස මහත්මයා දැන් මේ නිෂ්පාදන අර්බුදය දැන් ඒක තමයි ගොවියාගේ පාර්ශවයෙන් ගොවියා විශේෂයෙන් ඔබතුමා උත්තර සහ උතුරු මැද වයඹ මේ මධ්‍යම මේ රටේ බොහෝ තැන්වල මේ කෘෂිකර්මාන්තයත් එක්ක ජීවත් වෙන කෙනෙක්. එතකොට මේ පළාත්වල ගොවීන්ගේ ජීවිතය මේ අද වගේ දවසක සාකච්ඡා කළ යුතුයි. ඔවුන්ගේ ප්‍රශ්න කතා කළ යුතුයි. දැන් ඔවුන්ගේ මේ ප්‍රශ්න සම්බන්ධව විශේෂයෙන් සෞඛ්‍ය ප්‍රශ්නේ, හඳුනානුගත් යයි කියන වග්ගඩු ප්‍රශ්නේ සම්බන්ධව ඔබතුමාලා ඒකේ විශේෂ වැඩසටහන් බොහොමයක් කරනවා. දැන් මේ සම්බන්ධව අද පවතින තත්ත්වය මොන වගේ? දැන් මේවට රජයේ විසඳුම් දීලා තියෙනවද? ගොවින්ගේ සෞඛ්‍ය ප්‍රශ්න මැදිහත් වෙලා තියෙනවද? ප්‍රමිතියෙන් බාල පොහොර ගෙන්නුවයි කියලා ඒවා සම්බන්ධව දැන් මේක ඊළඟ සැරේත් පොහොර සහනාධාරය ලැබේවි. නැවතත් පොහොර ගෙන්නාවි. මම කියන්නේ ඇත්ත කතාව. දැන් අපි මොන කතාව කිව්වත් මේ සම්බන්ධව අවධානය ලක් කරලා තියෙනවද? ඔබතුමාලා ඉදිරිපත් කරාද ඔබතුමාලා ගැටලුව මේ මෙතෙක් පැමිණි නායකයන්ට පාලකයන්ට ඔබතුමාලාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරාද? මොකද්ද ලැබුණු විසඳුම? අපි ජනාධිපති වර්ණය වෙලාවේ තරඟේ වෙලාවේ කොළඹට ගෙන්නගෙන ජනාධිපති අපේක්ෂකයට සහභාගී වෙන්න බැරි වුණා. එයා හැටියට නියෝජිතයෝ එව්වා. අපි සංදේශයක් බාර දුන්නා කෘෂිකර්මාන්තයේ සඳහා කළ යුතු වැඩපිළිවෙල පිළිබඳව. ඒ සඳහා යෝජනාවලියක්. ඒක හැම කාල පරිච්ඡේදයේ පුරාම වෙන විපත්තිදායක දේත් මතු කරලා අපිට කළ යුතු දේ ගොවි ජනතාවගේ සාර්ථක ජීවිතයක්, ඒ වගේම රටට බත සපයන ගොවියගෙන් වසවිසෙන්තොර වෙළඳපොළක් හදාගෙන ඒක ගොවිතැනේ මේ පාරිභෝගිකයට ලබා දීමේ වැඩසටහනක් මේ ක්‍රියාවලිය ඒ විදිහට වාර දුන්නා. ඔය හැම කෙනාටම. නමුත් ඒවා නිකන් ලියුම් හම්බුණා කියලාවත් කිව්වෙත් නෑ. සමහර අපේක්ෂකව සහභාගී වුණේ නෑ. නමුත් සමහර අපේක්ෂකයන්ගේ නියෝජිතයෝ එවලා මේ වැඩසටහනට යම් විදිහකට දායක වුණා. එච්චරයි ඒ පැත්තෙන් වුණේ. අනිත් කාරණේ තමයි අපි මේ ගොවියාගේ පැත්තෙන් තියෙන කාරණා ඒ සාකච්ඡා මේසය තුල තියෙන අතරේ සමහර අවස්ථාවන් වල මොවුන් මුණ ගැහෙන්න ගිහිල්ලා තියෙනවා. නමුත් අපිට එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ සාකච්ඡාවකටවත්. පහුගිය ආණ්ඩුව තුල මම සරල උදාහරණයක් කියන්නම්. ගිය ආණ්ඩුව යටතේ ගේනවා පොහොර. හැබැයි මේක ප්‍රමිතියකට ලක් කරනකොට මේකේ මහ පොළොවට නුසුදුසුයි, ගොවිතැනට නුසුදුසුයි කියලා තීන්දුව කරනවා. මේවා හරි බාලයි, කිසිම දෙයක් අඩංගු නැහැ කියලා. දැන් මේක ආපහු ඒ රටවල් වලට නැව්ගත කරන්න තීන්දුව කරලා ගබඩා කරලා තියෙනවා. ඒ වෙලාවේ ආණ්ඩුව වෙනස් වෙනවා. මේ ආණ්ඩුව යටතේ අර ටික ගිය වතාවේ බෙදලා දෙනවා ගොවියන්ට. ඒකයි මං කිව්වේ අර කීමට කියනවනේ අපි සම්ප්‍රදායික වචනයක් ටොනික් එක එකයි ලේබලේ වෙනස් කරගත්තා කියලා.
ලේබලේ වෙනස් කරලා දෙනවා වගේ. මෙන්න මේ වගේ එකක් තමයි මම කියන්නේ. දැන් ඔබතුමා ওই දිගින් මට අමතුම්කට යන්න ඉඩ දෙන්න ප්‍රශ්නයක් තියෙනවා. 066 22 83 66 69. ඔව් ආනන්ද මහත්මයා ඔබයි ඉන්නේ. අයබෝන්. ඔව් අයබෝන්. ඔව් මම මාතලේ රයිගල. ඔව් ආනන්ද මහත්මයා කතා කරන්නේ. දැන් අතිශයින්ම වැදගත්. මම හිතන්නේ මේක මීට වැඩිය ප්‍රසිද්ධ කරන මුළු රට පුරාම ප්‍රතිවිරුද්ධ කරනවා නම් ඒ තරමට වැදගත්. ඔව්. මොකද අපිට දේශීය ඖෂධ බීජ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඔබතුමා මේ වියප්ත කරගන්න පුළුවන් වැඩි පිළිලක් යොදා ගන්න පුළුවන් පඩිනවා. රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා අපිත් එක්ක කතා කරොත් බොහොම පැහැදිලිව කතා කරන්න පුළුවන් වෙයි. දේශීය ඖෂධ බීජ දැන් අපේ රටෙන් තුරන් වෙලා තියෙන්නේ. ඔව්. මේක අපිට ටිකක් වැඩිපුර පැහැදිලි. දිනු ගන්න ඕනේ. ඒ වගේම තමයි අර දේශීය පළතුරු. අද අමාරයි දේශීය පළතුරු මොන කියලාද දන්නේවත් නැති තරමට ඈවෙලා තියෙනවා. අපි පැහැදිලි මේ පිළිබඳව අපි මේ විද්‍යුත් කතිකාවතෙන් හරිම වැදගත්. මම එතුමන්ලාට ස්තුතිය පළ කරනවා. අපි මේක තවත් දියුණු කරලා ඉදිරියට ගෙනියමු කියලායි මගේ යෝජනාව. බොහොම ස්තුතියි ඔබතුමා යෝජනාව පිළිගන්නවා. ඒ වෙනුවෙන් තමයි අපි අපේ කාලය සහ අපේ සියල්ල වැය කරලා තියෙන්නේ ගෝ ජනතාවගේ යහපත වෙනුවෙන්, නිෂ්පාදකයාගේ, පාරිභෝගිකයාගේ සුබසත වෙනුවෙන්. මට බොහොත් ජයතිස් මහත්මයා දැන් ඔබතුමා ඔය කියපු කාරණාත් එක්ක දැන් රජය කාබනික මාවතකට යනවා කියලා මොරගහකන්ද ව්‍යාපෘති මොරගහකන්ද ප්‍රදේශය මේ වෙන් කරලා දැන් වෙන හැරවුමක් නැද්ද මේ ඇයි අපි මේ විදිහට විවේචන ගේන්නේ? ඔබතුමාලා ඇයි සාධනීය තත්ත්වයන් පිළිගන්නේ නැත්තේ? මම මතක් කරපු එක හරි වැදගත් ඒ කාරණේ. මමත් ඒ වැඩසටහනට දායක වෙන කෙනෙක් මේ දැන් තීන්දුව කරලා තිනවා. අපිට ආරාධනාත් කරලා තිනවා. පළවෙනි ආරාධනයේ මහවැලි අමාත්‍යාංශයට ගෙන්නුවේ ඒ පරිසර පද්ධතියම වෙන් කරනවා පාරිසරික කෘෂිකර්මය සඳහා. ඒක කාබනික කියන නමින් තමයි ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ. මම කියනවා ඒක වටිනා හොඳ සාධනීය වැඩ සටහනක්. මේක තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. අවුරුදු ගාණක් තිස්සේ අපි අද අපිට උගන්වපු විද්‍යාඥයෝ අද මෙලොව හර ගිහිල්ලා නමුත් ඔවුන්ගේ සිහිනය කිසියම් විදිහක රාජ්‍ය පද්ධතිය තුළ දැන් ජනගත කරන්න අවිල්ලා තියෙන අවස්ථාව වැදගත් කියලා මම දකිනවා. හැබැයි මේවේ යටි පැත්ත අපි කියන්න ඕන. එහෙම නැතුව නිවැරදි වෙන්නේ නැහැ නේ දේශපාලන ගැටලු තියෙනවා. සැබෑ ලෙසම තියෙනවා. එකක් තමයි මේ පද්ධතිය පිළිබඳව තීන්දුව ගන්නේ ප්‍රංශයේදී. මහා සමුළුවක 2016 මට මතක හැටියට ගිය ආණ්ඩුව යටතේ. ඒකෙදි මේ මුදල් විශාල ප්‍රමාණයක් වෙන් කරනවා මේ මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව පරිසර කෘෂි කර්මාන්තයක් දියුණු කරන්න තමයි වැඩ පිළිවෙල හදන්නේ කියලා. ඒ සැලැස්ම තමයි ඉදිරිපත් කරන්නේ. හැබැයි ක්‍රියාත්මක කරත් දෙද්දී ඒක නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. අපිත් ජනාධිපතිතුමා හිටපු යෝජනා කළා. ඒ දෙන ඉඩම් නැවුම් පොළොවක්. ඊටාම සාරවත් පස හියුමස් තට්ටු විතරක් තියෙනවා අඩියකමාර විතර. එතකොට මේකට ආයේ වසවිස යෙදුවාම ඒ ගොවියෝ කිසි සැලැස්මක් නැතුවනේ පදිංචි කරවන්නේ. ඒ නිසා අපි යෝජනා කළා ඕන්න යම් විදිහකට දැනුවත් කරලා. මේක ලොකු අධ්‍යාපනයක් ඇත්තටම. අනිත් එක තමයි අවුරුදු 70ක විතර කාල පරිච්ඡේදයක විනාශ කරපු ජීවන රටාව විනාශ කරපු පොළොවක් විනාශ කරපු මේ අධ්‍යාපනයක් ආපස්සට හරවනවා කියන එක වඩා දැවැන්ත විදිහට ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා නිසි අධ්‍යාපන වැඩපිළිවෙලක් හදලා ඒ ක්‍රමවේදයක් තුළ මේ ගොවියෝ පදිංචි කරවලා අපි මේක ආදර්ශයට කරමු කියන එක. මේක ලෝකේ කරන්න පුළුවන් කියන එක ඔප්පු වෙලා තියෙනවනේ. ඊළඟට ඇත්තටම මහා පරිමාණ පොහොර කතන්දර ඕන නෑ මේකේ. දැන් මේ කතාව ඇතුළේ දැන් දෙපාර්තමේන්තුව කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව මහවැලි එවැනි ආයතන මේක පිළිගෙන තියෙනවද මේක මෙසේ කළ හැකි කියලා? ඔව් පිළිගෙන තියෙනවා යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හරිතාගාර ජනාවාස ඇති කරන තීන්දුවකට ලොකු වැඩසටහනක් වෙනවම ආරම්භ කරලා තියෙනවා දැන් අවුරුදු ගානක ඉඳලා. හැබැයි මේක කලෙලි බහිනකොට අපිට තේරෙනවා තාම මේක පිළිබඳව සැබෑ උවමනාවකින් නෙමෙයි කටයුතු කරන්නේ ඇතම් නිලධාරීන්. උවමනාව තියෙන කීප පළක් ඉන්නවා. තේරුණාද? නමුත් මේක රාජ්‍ය සැලැස්මක් හැටියට යනවනම් ඒ නිලධාරීන් බුද්ධිමතුන් ඊළඟට ආණ්ඩුවේ තියෙන ඇමතිවරු වගකිය යුතු අංශ මේ සියල්ල ඒකාබද්ධ වෙලා තමයි මේක යා යුතු වෙන්නේ. නමුත් එහෙම එකක් පේන්නේ නැහැ එක පැත්තක. ඒක තමයි කනගාටුවට කාරණේ කියන්නේ. ඊළඟට වතුර නිසි වෙලාවට දුන්නා කියලා දැන් මෙතුමත් ඒක පැහැදිලි කළා. මම දන්නම කාරණේ මාස් කන්නක බාලවී වගා කරලා ජය ගන්න බෑ. තේරුණාද? ඒක ආයතනයක් සමාගම්වල ක්‍රියාපද්ධතියට යන්නේ. මේක විද්‍යාවක්. වැඩිමල් වියක් වගා කළාම අර පැල ගහන එහෙම නැත්නම් තෘණ වගාවේ ගහණය යට කරගෙන යන්නේ නැහැ. ඊළඟට කෘමි හානි ඔවුන්ගේ පද්ධතිය ඒක තුල හදාගන්නේ නැහැ. මේ වගේ බොහෝ දේවල් නිකම් පරිසර සාධක අනුවම
වස විසෙන් තොරව භාවිතා කරන්න ඉඩකඩක් විවෘත වෙනවා. හැබැයි මේවා සඳහා යම් විදිහක නිසි සැලැස්මක් එක්ක මං කියන්නේ ඒ විදිහට යනවා. දැන් බීමේ තියෙනවද? එහෙම සැලැස්මක් හදලා තියෙනවද? ඔව් නෑ එහෙම හැදිලා නෑ. ඔව් අපිට අඳුරේ අතපත ගෑමක් තමයි කරන්නේ. මේවා ඇතැම් ආකාරයක කොහේ හෝ ව්‍යාපෘතියකට නැත්නම් රටකට පොරොන්දු වුණා කියලා හෝ නැත්නම් එහෙම නැත්නම් කොහේ හරි දේශපාලන පොරොන්දුවක ලියලා තිබුණා හෝ මේක කළ යුතුයි කියලා කරනවට වඩා ඊට වඩා පුළුල් අධ්‍යයනයකින් මේක තිරසාර විදිහට දියත් කළ හැකි ප්‍රවේශයන් හඳුනාගෙන කරනවා නම් තමයි වඩා හොඳ කියලායි අපේ විශ්වාසය. කොහොමනත් ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදයක් තිබෙද කියලා දැන් ඔබට යම් කරුණු වැටහෙනවා ඇති. නමුත් මේක මෙතනින් නිමා කරන්න බෑ. විරාමයට ගිහිල්ලා එනතුරු ඉන්න බරපතල ප්‍රශ්න කීපයක් අපි ඇතුලේ දැවෙමින් කැකෑරෙමින් තිබෙනවා. ඒ කතා කළ යුතුම කාරණා කීපයක් අපි ගිහිල්ලා එනම් කෙටි විරාමයකට. හරි සිටින්න. ඔබ නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ඔබ අපට ඇමතුම් බොහොමයක් ලබා දෙනවා. අපි යනවා සෙනවිරත්න මහත්මයා ඉන්නවා කිරින්දි වැලින් අපි ඔබ ළඟට එන්නේ. අයබෝන ඔබට. අයබෝන. ඔව්. මම ඇත්තටම මේ වැඩසටහනට ගොඩක් කැමතියි. අපේ මූලික පරමාර්ථය වුණේ ආහාර සම්බන්ධ තමයි ශ්‍රී ලංකාවේ කුෂිකර්ම වගාවෙන්. මේක කුෂිකාර්මික රටක්. මේ රටට ගොවීන්ට අවශ්‍ය කරන වෙලාවකට කලට වෙලාවට කිසිම පොර මේවක් ගොවීන් උනන්දු කිරීම වැඩක් අපේ ලංකාව තුළ කෙරෙන්නේ. වසර ගණනාවක් තිස්සේ දේශපාලනයට ආපු වෙලාවේ ඉඳගෙන මිනිස්සු කියන්නේ උඹලට පොහොර දෙන්න, උඹලට සහන දිරිට දෙන්න, උඹලට මේ පහසුකම් ණයට මුදලට දෙන්න ණය දෙන්න. හැම දෙයක්ම කීමින් රවටමින් මේ ලංකාව ඇත්තටම එන්න ප්‍රපාතයකට ලක් කරන මොහොතක් තමයි මා දකින්නේ. ඇත්තට මේ වගේ පරිසරයක් ඇති, මේ වගේ දේශගුණයක් ඇති ලංකාවක් ලෝකයක් අපි දකින්න හරිම අමාරුයි. විදේශිකයෝ මේ ලංකාවට ගොඩක් ආස ඒකයි. මේ පළතුරු හරි රසයි. එළවලුත් හරිම රස හොඳ පොලවක් මේකේ ඉන්න හැම දේශපාලකයෙකුම කිසිම දෙයක මේ මුතු ඇටයක් කිව්වට මේක අමුතු ඇටයක් වෙලා තියෙන්නේ. හේතුව කිසිම කෙනෙකුට උනන්දුවක් නැහැ. මේ දේශපාලන ඡන්දෙන් පස්සේ ඊට පස්සේ ගොවියා ගැන කිසිම මේකක් නැහැ. ඒ නිසා වතුර ටික හරියට ගොවියට දෙනවා නම් සියල්ලම මං හිතන්නේ ඒ අහිංසක මිනිසුන්ට සෑහෙන සරලන මුදලකට මේ එළවලු ටිකද වී ටික හාල් ටිකද හැම දෙයක්ම ලබා ගන්න පුළුවන්. පැහැදිලි. අපිට මේ ගැටලු විසඳීම සඳහා ලොකු ප්‍රවේශයක් අවශ්‍යයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහෝ දෙනෙක් උත්සාහ කරනවා අපිට අවසාන විසඳුම් යෝජනා කීපයකට දෙන්න තියෙන නිසා. අපි යන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් අපිට දැන් මේ ගැටලුව ශ්‍රී ලංකාවේ මේ අපි මුහුණ දෙමින් සිටින ආහාර අර්බුදයෙන් ගැලවීමේ මඟ සෙවීම තමයි වඩා වටිනාම කාරණය. නිසා දැන් මේ කවුරු හරි දැන් ඔබතුමාම කියනවා මේක කවුරුවත් විසඳන්න බෑ කියලා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නෙවෙයි මේ අපි ධර්ණයක් කියන සක්‍රයාගේ පුතා වයිමාවත විසඳන්න බෑ කියන කාරණේනේ මේ විදිහට විසඳන්න බෑ. ඒතර දැන් මොන විදිහට විසඳන්නේ කියලා අපිට විකල්පයක් තියෙන්න බෑ. ඒ ක්‍රමය මොකක්ද ඔබතුමා හඳුන්වා දෙන ඔබතුමා කියන විශේෂම අපි දීර්ඝ කතාවක් නමුත් අපිට කෙටියෙන් කියන්න පුළුවන්. මෙතුමා ප්‍රායෝගිකව සම්බන්ධයෙන් අත්දැකීම් තියෙන කෙනෙක් බීමේ ගොවියෙක් හැටියට වැඩ කරනවා මේ සමාජ ක්‍රියාකාරයෙක් විතරක් නෙමෙයි. දැන් මෙතුමා අර කියපු අර රූපලාවන්‍ය ප්‍රතිකාරය. හරි කොහේ හරි පොඩි භූගෝලීය ප්‍රදේශයක් අල්ලගෙන එතන කාබනික වගාව විතරක් කරලා පෙන්වන්න හදනවා. මේවා රැවටිලි වැඩ. ඒක කරාට කමන්නේ මුකුත් නොකරන එකේ පොඩ්ඩක් හරි කරනවා නම් හොඳයි කියතයි. හැබැයි මේ ශරීර දේහයේ දියවැඩියාවයි වහුගඩො අමාරුවයි හැමේ රෝගයි මේ ඔක්කොම තියෙන ලෙඩාගේ මූණට පවුඩර් දැම්මට හරියන්නේ නැහැ. ඒතර මේ මහා බරපතල උපාය මාර්ගික කාරණා ටිකක් තියෙනවා නිවැරදි කරන්න. ඒක නිවැරදි කරන අතරතුර ඔය රූපලාවන්‍ය වැඩත් එකක් දෙකක් කරාට කමන්නේ ආදර්ශයක් හැටියට. හරි පළවෙනි දේ තමයි මේ ගමගේ මැතිතුමා වෙළඳ පොලේ මිල විකෘතිය නිවැරදි කරන්න ඕන. වෙළඳ පොලේ හැම විටම මිල විකෘතියක් ඇති කරලා තමයි දේශීය නිෂ්පාදකයාට වෙළඳ පොල අහිමි කරන්නේ. ගොවිතැන අධෛර්යමත් කරන්නේ. මේක කුෂිකර්මාන්තය කියන්නේ ජීවන ක්‍රමයක්. හරි මහජන සෞඛ්‍යයට මහජනයාගේ පැවැත්මට අදාළ ආර්ථික ක්‍රියාකාරකමක්. සමස්ත ආර්ථිකයේ පදනම එක. අපි ගොඩක් අය කුෂිකර්මය අවතක්සේරු කරනවා. ඒක දල ජාතක නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට පොඩි. හැබැයි ඒක මහා ගොන්තකතිරු ප්‍රකාශයක්. මොකද මේක තමයි ආර්ථිකයේ පදනම. පදනම ශක්තිමත් නැත්නම් කොච්චර බිත්ති බැන්දත් කඩා වැටෙනවා. ඒ නිසා ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීම කියන එකත් මේ කුෂිකර්මාන්තයේ ආශ්‍රිත ගැටලු විසඳීමට අදාළයි. මිනිසුන්ගේ ජීවන ක්‍රමය, මිනිසුන්ගේ පොදු මහජන සෞඛ්‍යය මේ හැම දෙයක් එක්කම බැඳිලා තියෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි දේ වෙළඳ පොළ මිල විකෘතිය. ඒ කියන්නේ විවිධ ජාවාරම්කාරයන්ගේ ඌමනාවට බදු සහන දීලා. මම සුළු වශයෙන් කියන ඔබතුමා ඊළඟ අවස්ථාවේ අවස්ථාව දෙන්න මම මේ මොකද්ද මිල විකෘතිය කියන එක තේරුම් ගන්න.
පසුගිය රජය ඇවිල්ලා පාම් පිටිය වලට දුන්නා රුපියල් 20ක බදු සහනයක්. කිලෝ එකට රුපියල් 20ක්. ඒතර ආණ්ඩුවට අහිමි වෙච්ච බදු ආදායම කීයද? රුපියල් මිලියන 34000ක්. ඒ කරපු වරද මදිවට මේ ආණ්ඩුව ඇවිල්ලා මොකද කරේ? ඒ ආණ්ඩුව දුන්නේ තිරිඟු ඇට වලට. මේ ආණ්ඩුව තිරිඟු පිටිය වලට දුන්න රුපියල් 28ක සහන ආධාරයක් 53ක් යටතේ මේ යම් ආර්ථික ඝාතක නිලධාරීන් සූක්ෂමව වැඩේ කරා 53ක් යටතේ ගැසට් නිවේදන ගහලා තමයි මේ රුපියල් 28 දුන්නේ. දැන් ඒතර මොකද වෙන්නේ? වෙළඳ පොලේ මිල විකෘතියක් ඇති වෙනවා. අඩු මිලට පාන් වෙළඳ පොලට දාන්න පුළුවන්. රුපියල් අඩු මිලට කියන්නේ අඩු මිලටම නෙමෙයි. විශාල ලාභයක් සහිතව ওই පාන් කර්මාන්තය කරගෙන යන්න පුළුවන්. රුපියල් 60යි සාමාන්‍ය පාන් ගෙඩියක්. ඒ බරම තියෙන පෙති ගහලා මොකද්ද පොලිතින් කවරයකට දාපු එක රුපියල් 100යි. ඒතර මේ හාල් කිලෝ එකක් ගන්නකොට 92ද 98ද 95ද කියලා මරාගෙන මැරෙන මිනිහා අර 60 පාන් ගෙඩිය 100ට කනකොට මරාගෙන මැරෙන්නේ නැහැ. 40ක් නිර්ලෝභීව දෙනවා. ඒ නිසා පළවෙනි කාරණේ මිල විකෘතිය නිවැරදි කරන්න බෑ රටක පාලකයෙකුට. ගෝඨාභය රාජපක්ෂ වගේ බලවත් පාලකයෙකුට ඒක කරන්න පුළුවන්. හැබැයි ඒකට පූර්ව කොන්දේසියක් තියෙනවා. මොකද්ද? මහජනයා එක්ක ගැඹුරු සංවාදයකට යන්න ඕන. මේ රටේ ගොවියගේ බෙල්ල මිරිකලා, වී ගොවියගේ හුස්ම හිර කරලා මේ රටට පවතින්න බෑ. මේ රටේ ආහාර සුරක්ෂිතතාවය පවත්වාගෙන යන්න බෑ. ගොවියට රුපියල් 50ක සහතික මිල මදි. රුපියල් 60ක සහතික මිලක් දෙන්න ඕන. රුපියල් 60ක සහතික මිලක් දෙන්න. රුපියල් 60ක සහතික මිලක් දෙනවා නම් හාල් කන්න ඕන රුපියල් 110ට. ඒක එතුමා මේ රූපවාහිනියට ඇවිල්ලා එතුමා පැය භාගයක කතාවකින් මේක කියනවා නම් අපි මේ ගොවිපවුල් ලක්ෂ 25ක ජනතාවගේ ජීවිත විතර නෙමෙයි ආර්ථිකයේ පදනම ශක්තිමත් කරන ක්‍රියාන්විතයට යමු. රුපියල් 60ක් ගෙවමු ගොවියට සහතික මිල. අපි රුපියල් 110ට හාල් කමු. රුපියල් 100ට පාංගඩියක් කනවා නම් නිර්ලෝභීව ඇයි අපිට රුපියල් 110ට හාල් කන්න බැරි? රුපියල් 65යි. ඔව් දැන් හරි අඩුවට හාල් කන්න ඕනේ කියලා මතයක් ඇයි හැදෙන්නේ? නෑ අඩුවට හාල් කන්න ඕනේ කියලා මතේ මේ ආර්ථික ඝාතකයන් විසින් හදන්නේ මේ හුස්ම හිර කරන්න. මෝල් හිමියෝ විශාල මෝල් හිමියෝ ටිකක් පෙන්නලා මේ මාෆියාවක් කියලා ඔවුන් කෙරේ වෛරය පෙන්නලා මොකද කරන්නේ? හාල් කර්මාන්තය කඩාවට්ටන්නේ. හාල් කර්මාන්තයේ මේ බෙල්ල හිර කරන්නේ. ඔය කියන මහා කර්මාන්තකරුවෝ 120යි හාල් කර්මාන්තයේ දායක වෙන්නේ. ඉතුරු 80ම කුඩා සහ මේ මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවෝ. ඒතර කර්මාන්තකරුවගේ හුස්ම හිර කරනවා දරන්න බැරි පාලන මිලක් පනවලා. හරි? මම ඔබට කියන්නම් මේ උදාහරණයක් දැන්. තව අපිට ආයෙ වෙලාව දෙනවා අපි ඉතුරු කරුණු කියන්නේ නේද? ඔව්. වෙලාව තියෙනවා. තව පුංචි අවස්ථාවක් ඔබට තියෙනවා. පොඩි උදාහරණයක් කියන්නම් මේ ආර්ථික ඝාතක කුමන්ත්‍රණේ මේ බරපතලකම තේරුම් ගන්න. තිරුකුණාමලේ දිසාපතිතුමා ඉතා මහන්සි වෙලා ගොවීන්ගෙන් වී මිලදී ගන්න කැමති කරගත්ත සුළු මෝල් හිමියෝ. හරි? තොර ඒ මෝල් හිමියෝ වී මිලදී ගත්ත දනුත් ගබඩාවල ඔවුන්ගේ වී කිලෝග්‍රෑම් ලක්ෂ 12ක් විතර තියෙනවා. හදපු හාල් ලක්ෂයකට කිට් වෙන ප්‍රමාණයක් තියෙනවා. හරි? එතකොට ඒ අය සහතික මිලට වී ගත්තා. එතකොට ගොවියට මිලක් ලැබුණා. එතකොට කුඩා මෝල් හිමියන්ට ව්‍යාපාරයක් හම්බුණා. හැබැයි භාණ්ඩාගාරයේ යම් නිලධාරීන් පිරිසක් කියනවා මේ හාල් විකුණන්න ඕන මිල රුපියල් 92ට විකුණලා 2.50ක් තියාගෙන ඉතුරු ටික දෙවන්න ඕනේ කියනවා. 92ට විකුණන්නේ සිල්ලර මිලනේ. මෝල් හිමියා ඒක තොග මිලට එපා විකුණන්න. හරි? මේ රුපියල් 2කට මරා ගන්නවා. ඒක මහජනයාට 7-5කට දැනෙන්නේ නැහැ. හැබැයි මේ ඇයි මේක කරන්නේ? මේ කර්මාන්තය කඩාවට්ටන්න ලබන සැරේ ඒ වැඩේ කරන්න බැරි වෙනවා. ගොවියට කර්මාන්තකරුවට කියනවා 4.50ක් ගෙවන්න බෑ 2.50ට වීටික් කොටන්න කියලා. හරි? කර්මාන්තකරුවා මොකක්ද ඉල්ලන්නේ? දැන් අපි මේ ඊයේ පෙරද යන්තම් ආණ්ඩුකාරතුමියට කතා කරලා එතුමිය දැන් ප්‍රශ්නේ බේරුවා. බේරන්නම් කියලා කිව්වා පොරොන්දු වුණා. මේ කර්මාන්තකරුවා ඉල්ලන්නේ රුපියල් 50 සහතික මිලට අපිට වීටික දෙන්න. අපි කොටලා වෙළඳ පොලට දාන්න. ඒක කරන්නේ නැතුව හුස්ම හිර කරගෙන ඉන්නවා. බානු 2ට විකුණපන්. රුපියලක් මේ කතා කරන්න එපා. 2.50ට හාල් ටික කොටපන් 4.50ක් දෙන්න බෑ. ඔවුන්ගේ නිදහස අහිමි කරා. එතකොට මේ හාල් මෝල් කරුගේ බෙල්ල හිර කරාම පවතින්න බැරි මිල පාලනයක් දාලා මොකද වෙන්නේ? ඔහු මොකද කරන්නේ? ගොවියගේ බෙල්ල මිරිකනවා. එහෙනම් අපි රූපවාහිනිය ඉදිරියට ඇවිල්ලා මේ රටේ පාලකයෝ කතා කරන්න ඕන මහජනයාත් එක්ක. ගොවියා මේ අනතුර ගන්න කා වෙනුවෙන්ද? මුළු රටේම ජනතාව වෙනුවෙන්. එහෙනම් ගොවි රක්ෂණයේ පිරිවැය දරන්න ඕන ගොවියාද අපිද? අපි බත් කන හැම එකෙක්ම ගොවි රක්ෂණයේ මුදල දරන්න ඕන. ගොවියා වෙනුවෙන්. ඒ මිනිස්සයා තනියෙන් කොහොමද ඒ අනතුර ගන්නෙ? හරි? පොහොන සාරාදානය අපි දරන්න ඕන. හැබැයි ඒක පොහොර හැටියට නෙමෙයි. මුදල් හැටියට ගොවියට ගෙවන්න ඕන. ගොවිජන බැංකුව මේ පොහොර සානාධාරයේ මුදල දෙනවා නම් ගොවිජන බැංකුවට ප්‍රාග්ධනයේ ලෙස ගොවිජන බැංකුවට පුළුවන් සහන පොලියට ගොවියට ණය දෙන්න.
හරි. ඒතර ගොවියට රුපියල් 60ක් ගෙවනවා නම් රුපියල් 110ට හාල් කමු කියලා අපි සම්මතයක් ඇති කරගන්න ඕනේ. එතකොට ඒ මිල විකෘතිය එහෙනම් අපි කියන්න ඕන පහම් පිටි වලට සානා දීලා හරියන්නේ නැහැ. එහෙනම් පාම් පිටි සමාගමට දෙන රුපියල් මිලියන 34000 අපි යොදවමු මේ ගොවියා වෙනුවෙන් කියලා අපි කතා කරන්න ඕනේ. එතකොට මහජන ආණ්ඩුවත් එක්ක රණ්ඩුවට එන්නේ නැහැ. පොහොරවල දෙන ඒ විදේශ සල්ලි ටික. පොහොරවලට යන රුපියල් මිලියන 50000ක මුදල් වශයෙන් දුන්නම ගොවියා පස සංරක්ෂණය කරන ක්‍රමවේද පුරුදු වෙනවා. මේක මහජනයාත් එක්ක කතා කරන්න ඕන. උපාය මාර්ගයේ කතා කරන්න ඕන. වෙළඳ පොලේ මිල විකෘතියක් ඇති කරොත් නිෂ්පාදකයට නැගිටින්න බෑ. සහල් පිටි වලින් කෑම හදන මිනිහට වෙළඳ පොලක් නැහැ. ඇයි පාන්කාරයෝ හැමතැනම චූම් පාන් දාගෙන විකුණනවා. ඇයි රුපියල් 28ක් දීලා තියෙනවා 20ක් දීලා තියෙනවා සානාධාරය. පාම් පිටි වලට රුපියල් 28ක සානාධාරයක් නිර්ලෝභීව දෙන භාණ්ඩාගාරයේ නිලධාරීන් අර හාල් මෝල් කාර්යයක රුපියල් 2 වෙනුවෙන් මරාගෙන මැරෙනවා. ඔබට 2.50ක් දෙන්න බෑ. ඔබ 4.50 බෑ. ඔබ 2.50ට කොටපන් කියලා. මේවා මේ මහා ආර්ථික ඝාතක ක්‍රියාන්විතයක කෑලි බෑලි මේවා අපිට පේන්නේ නැහැ. මේවා නිවැරදි කරන්නේ නැතුව කිසි දවසක වෙළඳ පොලේ මිල විකෘතිය නිවැරදි කරන්නේ නැතුව මේ ආර්ථික ඝාතක ක්‍රියාන්විතයෙන් මහජනයාට තේරුම් කරලා මහජන කැමැත්ත ගන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. අපි හොඳ සහතික මිලක් ගොවීන්ට ලබා දීම සඳහා කිසියම් සටන් පාටයක් ඉස්සරහට ගෙන යා යුතුයි කියලා අපි හිතනවා. ඔවුන්ට සහතික මිලක් රුපියල් 50 නම් ගෙවන්නේ 60ක සහතික මිලක් ඔබතුමා යෝජනා කරනවා. ඔබතුමා රට ඉදිරියේ කියනවා. අපි මේ සම්බන්ධව සංවාදයක් සමාජයේ ඇති යුතුයි. අපි දන්නේ අපිට කියන්න බෑ ඒ කාරණේ. ජයතිස් මහත්මයා දැන් ඔබ නිෂ්පාදන ශාස්ත්‍රය නියෝජනය කරන්නේ. දැන් ඔබට මේ කර්මාන්තයේ තවදුරටත් මේ නිෂ්කෘෂි කර්මාන්තයේ මේ බිමේ මේ නිෂ්පාදන ක්‍රියාන්විතය කරගෙන යාමට එය වඩා ගුණාත්මකව සහ ප්‍රමාණාත්මක ඔබට මේ රටට ආහාර නිෂ්පාදනය සඳහා තියෙන සම්බාධක ගැටලු ඉදිරි වලට ඔබට ලැබෙන්න ඕන සහන මොනවද? ඔබට ලැබෙන්න ඕන දායකත්වය මොන වගේද? රටෙන් රාජ්‍ය ශාස්ත්‍රයෙන් පරිපාලන ශාස්ත්‍රයෙන් සහ විශේෂයෙන් අපේ ආණ්ඩුවලින්. පළවෙනි දේ තමයි දැන් එක අදහසක් මම ඉදිරිපත් කරන්නේ. දැන් ලංකාවේ විවිධ පාසල් තියෙනවා ඒ වෘත්තීන් වල සඳහා විධිමත් විදිහට උගන්වන. දැන් පෙදරවරු කර්මාන්තය සඳහා ඒ පෙදරවරු පුහුණුව සඳහා පාසලක් තියෙනවා. රූපලාවන්‍ය සඳහා පාසල් තියෙනවා. හරි. යුද්ධය සඳහා පුහුණු කරන පාසලේ ඉඳලා කැඩෙටින් ක්‍රමවේදයක් තුල ඒ ආයුධ අතර ගැනීම සඳහා පාසල් තියෙනවා. මේවා සඳහා හොඳ විදුහල්පති තියෙනවා. හොඳ විධිමත් විදිහේ ක්‍රමවේදයන් තියෙනවා මේ හැම එකටම තාක්ෂණය. හැබැයි ලංකාව සහලින් කියන්නේ කෘෂි කර්ම අන්තක රටක් නේද? මේ ප්‍රධාන ආහාරයේ බත් මේ ඔක්කොම කියනවා. කොහෙද මට පෙන්වන්න පාසලේදීවත් කෘෂි කර්මාන්තේ නැහැ. පාසලෙන් අයින් වෙලා අපිට මේ ගොවිතැන පිළිබඳව යන විධිමත් අධ්‍යාපනයක්. ගොවිතැන පිළිබඳව අපේ සාර ධර්ම පිළිබඳව අපේ අතීතයේ තියෙන උරුමයේ පිළිබඳව අපි එකින් එක ඉගෙන ගන්නව ඇරෙන්න මේ සඳහා කෝ පාසලක් අපිට තියුණා අතීතයේ අපි ඉගෙන ගත්තේ පාසල් තුල. අර උපවංශ මහත්තයාගේ පාසල් සංවිධානය නාවලපිටිය ඊළඟට ගලහ ගැමිසේව රංජිත්සිල්ල මහත්තයාගේ මේ වගේ අතලොස්සක් තියෙනවා. ඒවත් ඉවර වෙලා ගියා. ඒවා ඒගොල්ලෝ පුජ්‍යලික ධෛර්යයෙන් ඔවුන්ගේ මුදල් වලින් තමයි ඒවා නඩත්තු කරගෙන ක්‍රියා කරලා අපිට හරි මේ අධ්‍යාපනය ලබා දුන්නේ. දැන් ආණ්ඩුවක හැබැයි වගකීම නේද මේවා සඳහා ඒ වගේ හොඳ අධ්‍යාපන වැඩසටහන. දැන් හැබැයි කෘෂි කර්මාන්තයට විශ්වවිද්‍යාලයට තේරෙන සීමිත පිරිසකට ඒ පාඨමාලා තියෙනවා විද්‍යාපීඨ තියෙනවා. හැබැයි මොනවද උගන්වන්නේ මෙතුමා කිව්වා වගේ. මොළ සෝදන වැඩසටහන. ඒගොල්ලෝ එනවා අපේ ගොවිපළවල් වලට එක කාලයකට අර විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් එයාට නිබන්ධනය හදන්න ඕන උපාධිය ගන්න. ඒක සඳහා මේ පාරිසරික කෘෂි කර්මයේ පිළිබඳව හදාරීම. හැබැයි ඉවර වුණු ගමන්ම පොතත් එක්ක ගේට්ටුවෙන් විසි කරලා තමයි එයා වෙන ජොබ් එකකට යන්නේ. එතකොට මේවා නිකන් ඇත්තටම හුදු මනස්ගත වැඩ විදිහට මම දකින්නේ. මම එක දෙයක් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ. අර මහා ඇලෙක්සැන්ඩර් රාජ්‍යන් ග්‍රීසියම යටත් කරගත්තට පස්සේ හිටියා මේ ඩයෝජිනස් කියලා පඬිවරයෙක්. එයා ඔය ඔක්කොම සියලු දේවල් අතහැරලා අර රාපීප් එක අස්සේ තමයි නිදාගත්තේ. මේ උදේ පාන්දර යනවා ඩයෝජිනස් බුද්ධිමතුන් හමු වෙන්න හරි කැමති ඇලෙක්සැන්ඩර්. ඒ යුද්ධේ දිනලා යනවා ඩයෝජිනස් හොයාගෙන. ඊට පස්සේ කෙනෙක් කියනවා අහවල් තැන ඉන්නවා කියලා. ඒ ගානේ සෙබළු ගිහිල්ලා කියනවා මේ මහ ඇලෙක්සැන්ඩර් ආවා මේ ඩයෝජිනස් නැගිටපන්. එතකොට ඉරු එළිය තපිමින් තමයි හිටියේ. ඩයෝජිනස් කියනවා මේ මහ ඇලෙක්සැන්ඩර් අහනවා ඩයෝජිනස් උඹට මොනවද ඕන කියලා අස්පයා පිට හිටගෙන මේ වාඩි වෙලා.
ඩයිජනතුම බලා ආවදුම්ඹ කියලා කියනවා මේ කරුණාකරලා මට මෙන්න කිසි දෙයක් උඹෙන් එපා මේ හිරු එළිය වැටෙන හෙවනල් ඒ කියන්නේ අයින් වෙලා ඵලයන් මට ආලෝකය ලැබෙන්න ඕන දැන් මම මේ හිරුතපමින් ඉන්නේ කියලා. මෙන්න මේ වගේ තමයි මට කියන්න වෙන්නේ මේ රටේ මේ 100% ආහාර දෙන මේ කුඩා ගොවීන් අපි ඉල්ලන්නේ එකම එක දෙයයි. අපිට උඹලගේ ඔය නීති පද්ධති අයින් කරලා දීපන්. අපිට ඔය කියන ලෝක බැංකුවේවත් ජාත්‍යන්තර මුළුල්ලේ ආරඳුල්මත් 60 ඉඳලා ගෙනාපු මේ මූමගේ වැඩසටහනවත් නෙමෙයි අපිට අවශ්‍ය. අපි අතීතයේ ඉඳලා ඒවැ අඩුපාඩුකම් තියුණා වෙන්න පුළුවන්. උරුමයක් රැකගෙන ආවා. ඒ උරුමය අපේ પરම්පරාවට දායාද කරලා අපිට මේ මහ පොළොවේ පස් වෙන්න ඉඩකඩ හදලා දෙන්න අපේ ගොවිතැන ඒ කියන රටාව එක්ක යන්න ඉඩකඩ දෙන්න. මේ හිපොක්‍රටිස් කියන වෛද්‍ය විද්‍යාවේ පියා බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කියන හරි ලස්සන කතාවක්. එයා කියනවා සෑම ආහාරයක්ම ඖෂධයක් විය යුතුයි. සෑම ඖෂධයක්ම ආහාරයක් විය යුතුයි කියලා. මම දන්නා මේ තමයි වැදගත්ම කාරණේ මේ වෛද්‍ය විද්‍යාව උගන්වපු දුන්නු පණිවිඩය. මොකද්ද? අපි ගන්න හැම ආහාරයක්ම ඇත්තටම අතීතයේ ඉඳලා බලන්න ඔයාලා බැලුවොත් ඖෂධයක් වෙලා තියෙනවා. හැබැයි ඒකම ආහාරයක් වෙලා තියෙනවා. අද මෙට්ෆෝමින් කියන මේ පෙත්ත ගත්තට සීනි පාලනයේට ඒක ආහාරයක් වෙන්නේ නැහැ නේ ඖෂධයක් විතරයි. එහෙනම් ඒක වැඩක් නැහැ. මේක තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා අපිට මහ පොළොව සුවපත් කරන වැඩපිළිවෙලට ඉඩකඩ විවෘත කරලා දෙන්න ඒ වගේම අපි රැකගෙන ආපු ඒ ආහාර දාමේ එහෙම නැත්නම් ඒ මේ භෝග වර්ග ටික මහ පොළොවේ අපිට නිදහසේ වගා කරන්න ඉඩකඩ දෙන්න. එච්චරයි ඉල්ලන්නේ. හැබැයි වෙලාවට අපිට වතුර ටික දුන්නොත් අපි ඒ කන්නට කලට වෙලාවට අපි වැඩ කරන්න. අපිට අර පොහොරවලට හරි අර දෙන මේ හොර තක්කඩියන්ට දෙන ඒ මහා ධනස්කන්ධයේ භාණ්ඩාගාරයෙන් ඒක අපිට දෙන්න. අපිට සහනේ පහිඟා කන්න අපි සූදානම් නැහැ. අපි ආණ්ඩුව ඕන ආණ්ඩුවක් ශක්තිමත් කරන්න. ඒ වගේම මේ රටේ ජනතාව සුවපත් කරන්න. ගොවියෝ ඉල්ලා හිටින්නේ ඒක. මම දකින්නේ සමස්ත ගොවි ජනතාවගේ නාමයෙන් මං ඉල්ලා හිටින්නේ මේ ආණ්ඩුවෙන් මෙන්න මේ ඉඩකඩ විවෘත කරලා දෙන්න. අපි මේ රට ස්වයං පෝෂිත කරන්න. ගොවි ආයිල්ලන්නේ ගොවිතැන් කරන්න අපිට ඉඩ දෙන්න කියලා නම් එතකොට දැන් කරමින් ඉන්නේ මොකක්ද කියලාත් අපිට අහන්න පුළුවන්. මේ වසන්ත බණන් මහත්මයා මේ සමස්තය ඇතුලේ අවසාන විග්‍රහය අපිට අවශ්‍යයි. ඔව් අවසර දෙනවනේ මේ ඊටු ටික කියන්න. ඔව් පැහැදිලි. පළවෙනි දේ කෘෂි වෙළඳ පොලේ මිල විකෘතිය නැති කළ යුතුමයි. ඒ ගැන මහජනයාත් එක්ක කතා කරන්න ඕන. ආනයනය කරන ආහාර ප්‍රධාන ආහාර වලට සහනාධාර දීලා ඒ වෙළඳ පොලේ මිල විකෘතියක් ඇති කරන එක වළක්වන්න ඕන. එතකොට යම් පමණකට මිල ඉහළ යනවා. ඒ ඉහළ යන්නේ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ගොවියාගේ යහපතට කියලා සමාජයත් එක්ක කතා කරන තරම් සමාජයේ රණ්ඩුවක් හැදෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි අපේ ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කරන්න කළ යුතු ක්‍රියාකාරකම්. මේ වෙළඳ පොලේ මිල විකෘතිය වෙනස් කරාම නිවැරදි කරාම ආදායම් මට්ටම වැඩි වෙනවා. හරි? ඒ ප්‍රක්‍රියා අවස්ථා වැඩි වෙනවා. දැන් පාම් පිටි වලට සහනාධාර දෙන්න නැතුව සහල් පිටි ප්‍රචලිත කරාම සහල් පිටි වලින් කෑම හදනවා. ගොවියා එතකොට ගොවිතැන් කරන ගොවියා සහල් කර්මාන්තකරුවෙක් බවට පත් වෙනවා. ගොවියාගේ භාර්යාව සහල් වලින් කෑම හදලා කෑම වෙළඳ පොලට ගේනවා. ඒ ආදි වශයෙන් ඒක දියුණු වෙනවා. ආදායම් මට්ටම වැඩි කරනවා. ඊළඟට ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කිරීම සඳහා ඊළඟට කළ යුතු දේ තමයි කිරි ගොවිතැන සහ භෝග වගාව ඒකාබද්ධ කිරීම. ඒකට රජයෙන් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ප්‍රධානම දේ තමයි බණ්ඩාරනායක මැතිණියේ කාලේ ඔය මේ පසු සම්පත් සංවර්ධන මණ්ඩලය හැදුවේ ගොවියාට පැටව් මේ රටට ජාතික අභිජනන ව්‍යාපෘතියක් හදලා ඒ ගොවීන්ට අවශ්‍ය පැටව් දේශීය සත්වයේ කිරි ගොවියෙක් හදන්න හදලා ඒක ප්‍රචලිත කරන්න. හැබැයි දැන් ඒගොල්ලෝ පොල් ටික කඩාගෙන කාලා පාර යන මිනිස්සුන්ට කිරිතේ විකුණනවා මිසක් වෙන කරන එකක් නැහැ. අර මූලික පනතේ වගකීම අතහැරලා තියෙන්නේ. හරි ෆ්‍රයිඩ් රයිස් හදනවා පාර යන මිනිස්සුන්ට එක එකව දෙනවා. ඒක හරි. වෙන අර මූලික පනතේ වගකීම ඉටු කරන්නේ නැහැ. ඒක කරන්න බැයි නම් ඒ ඉන්න අය අයින් කරලා අලුතෙන් ඒක කරන්න ඕන. ඉඩම් අක්කර බණ්ඩාරනායක මැතිණිය මේ රටේ හොඳම පොල් ඉඩම් ටික දුන්නා අක්කර 30-40000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. හොඳ වතු. එතකොට ඒක ඒ තමන් බාරගත්ත වගකීම ඉටු කරන්න ඕන. දැන් පොඩි බාධකයක් ඇවිල්ලා තියෙනවා මේ හරක් මම මේ බෞද්ධ පසුබිමක් තියෙන නාලිකාවක මම මේක වැඩි කතා කරන්න කැමති නැහැ. නමුත් කෙසේ වෙතත් මේ කෘත්‍රිමව හරක් මැරීම නීතියෙන් තහනම් කිරී පමණින් හරකාවත් ගොවියවත් රැකෙන්නේ නැහැ. ඒක රැකෙන්න වෙන කව ගොඩක් දේවල් කරන්න ඕන. ඒකෙන් කිරි ගොවිතැන් රැකෙන්නේ නැහැ. කෙසේ වුවත් මේ දෙක ඒකාබද්ධ කරන්න ඕන. ගොවියාගේ ආදායම් මට්ටම වැඩි වෙනවා. ගොවියාගේ පෝෂණ තත්ත්වය දියුණු වෙනවා. ගොවි පවුලේ පස සුවපත් වෙනවා. ගෙවල් වල ගෙවතු වගාව දිරිමත් වෙනවා. දැන් කියුබා වගේ රටක් ගත්තොත් ගමගේ මැතිතුමා 40%ක් ආහාර අවශ්‍යතාවයෙන් 40%ක්
ගෙවත්තෙන් නිපදව ගන්නවා. ඒ තමන්ගේ එළවලු අවශ්‍යතාවේ. අපේ රටේ එකට හොඳටම විභවය තියෙනවා. මගේ ගෙදර පර්චස් 20 මං අඩි 15 කෑල්ලක පලා වර්ග 7ක් තියෙනවා. හරි? මා ආහාර වලින් විශාල ප්‍රමාණයක් ඒ පොඩි කොටසෙන් ලබා ගන්නවා. මේ ගෙවතු වගාව දිරිමත් කරන්න ඒකේ බීජ ටික තමාම හදාගන්න අර කොළඹින් බීජ පැකට් ගෙනල්ලා විකුණලා අර ඒ ගොන් වැඩේ නෙවෙයි. ගෙවතු වගාව සංස්කෘතියක් බවට පත් කරන්න ඕනේ. මේ පාසලේ විෂය මාලාවට ඒක ඇතුල් කරන්න ඕනේ. දරුවා ආසාවෙන් මේ කොළ අතගගා මල් අතගගා හැදෙන පරිසරයක හදන්න ඕනේ. එතකොට ගෙදර කෑම ටික ඒකෙන් ලැබෙනවා. ආහාර සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. මේ කොත්තු රොටි කන සංස්කෘතිය වෙනුවට මේ උසස් දේශීය ආහාර කන සංස්කෘතියක් ඇති කරන්න ඕනේ. ඒකට සුසිල් ප්‍රේමජානත මහත්මයා ඉන්න කාලේ ඉතා වටිනා වැඩක් කරා. එතුමා ආහාර ප්‍රතිපත්තියක් හඳුන්ලා දුන්නා අධ්‍යාපන ඇමති හැටියට. පාසල් වල තිරිඟු පිටි ආහාර පැණි බෑ දේශීය ආහාර වර්ග කව්පි තම්බල දෙන්න ඕන මුංගට තම්බල දෙන්න ඕන. එතුමා මේ චක්‍රලේඛනයේ ගහලා තිබ්බා පාසල් වල කැන්ටින් තියෙන විදුහල්පතිලට සල්ලි හොයන්න හරි පාසල් සංවර්ධන සමිතියට සල්ලි හොයන්න නෙවෙයි කියලා. ඒ කියන්නේ දැන් මොකද්ද කරන්නේ? කොත්තු රොටි ගහන අරවමේවා ගහන කැන්ටින් කාර්යයකට වැඩි උමිලට පාසලේ කැන්ටිම දෙනවා. දරුවන්ට ජරාව ඔක්කොම කවනවා. අර විදුහල්පතිවරයාට වැඩි කුලියක් හම්බ වෙනවා. හරි පාසල් සංවර්ධන සමිතියට හරි. හැබැයි අර විදියට දරුවාට පාසලේදී ඒ ආහාර දේශීය ආහාර සංස්කෘතිය පුරුදු කරාම ඒක ගෙදරට යනවා. ඒක සමාජයට යනවා. එතකොට සමාජයේ ආහාර සංස්කෘතිය දියුණු මට්ටමකට ගේන්න නැතුව ගොවියාට වෙළඳපොළ හදන්න බෑ. ගොවියාට වෙළඳපොළ හැදෙන්නේ ආහාර සංස්කෘතියට සාපේක්ෂව. පිටරටින් ගේන ජරාවල් කන සමාජයක දේශීය ආහාර වලට මිලක් ලැබෙන්නේ නැහැ. ආහාර සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ නැහැ. බත් සමග අල බතල මඤ්ඤොක්කා මෙනේරි හැමදේම කන සංස්කෘතියක තමයි ආහාර සුරක්ෂිතතාවය රැකෙන්නේ. එක භෝගයක් විතරක් කන රටක නෙවෙයි. එහෙනම් ආහාර සුරක්ෂිතතාවය සඳහා භෝග විවිධත්වයේ ආහාර විවිධත්වයේ ප්‍රචලිත කරන ප්‍රතිපත්තියක් විෂය මාලාවෙනුත් රාජ්‍ය ආයතන පද්ධතිය තුලනුත් ඇති කරන්න ඕන. ඒක නීතියෙන් බලෙන් ඇති කරන්න නෙවෙයි. මේක දැන් නැති වෙලා තියෙන නිසා ආරම්භයක් ලෙස ඇති කරාම ඒ පුරුද්ද ගියාම නීතිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිකම්ම දුවන්න පටන් ගන්නවා. හරි? අපි එතකොට හරි ඔබතුමා මට මිනිත්තුවක් මේ මෙතුමාට දෙන්න. දැන් මෙතුමා සූදානම්ද? ඔබතුමා ප්‍රායෝගික ගොවියෙක්. ඔබතුමා වගා කරන කෙනෙක්. ඒකත් අප්‍රකේපකෙන් කියලා ඔබතුමා සූදානම්ද මේ ගොවීන් හැටියට මේ හැරවුම් බාර ගන්න? රට අලුත් දිශාවකට හරවනවා. ඒ අලුත් කෘෂිකර්මයේ බාර ගන්න කැමතිද මේ තියෙන රසායනික කෘෂිකර්ම වෙනුවට? පැහැදිලි ලෙසම 1982 තමයි අපි මේ වෙනසකට භාජනය කරන්නේ කෘෂිකවර දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්තයෙක් විසින්. ජපානයේ එයා යනවා ඉගෙන ගන්න. ඒ උගන්නන්න ගිය මට කෙටි උත්තරයක් ඕනේ. ඔබතුමා සූදානම්ද කරමින් ඉන්නවද? සූදානම්. අපි දැනටත් ප්‍රායෝගිකවම එනවා. අපේ ගොවිපළවල් ඒ විදිහට සකස් කරගෙන තමයි යන්නේ. ඒක භෝග වගාව නෙමෙයි අපි කරන්නේ. බහුභෝග වගාවක්. අර මෙතුමා කිව්වා වගේ එක කොටසක් අපි වෙන් කරගෙන ඉන්න කුඹුරේ ගොඩ භෝග වගාවට. ඒකේ තියෙනවා පළතුරු වර්ග ගණනාවක්. වර්ග 98ක් ගත්තාම භාවිතාවට යන්න පුළුවන්. මැල්ලුම්ම තියෙනවා 21ක් විතර. එතකොට මේ විදිහේ ආහාර රටාවකට ගියාම අර කිව්වා වගේ රට සෞඛ්‍ය සම්පන්න වෙයි. අන්තිම මිනිත්තු දෙක මෙතුමට මට එක වචනයක් තව කියන්න දෙනවද එහෙමනම්? මම මේක දකින්නේ සේකර මේක කවියෙන් කියනවා. අම්බරුවෝ අපි කමතේ කැරකි කැරකි යනවා. කවුද කෙනෙක් කෙවිතක්ගෙන පස්සෙන් එළවනවා. රන්වන් බත පෑගි පෑගි මැඩුවන් යට යනවා. රන්වන් බත යට කරගෙන මැඩුවන් මතු වෙනවා. අම්බරුවෝ අපි කමතේ කැරකි කැරකි යනවා. රෑ තිස්සේ එළි වෙනකන් කැරකි කැරකි යනවා. මේ තමයි අපේ උරුමය. මේ තමයි ජය ගැනීමට තියෙන සංකල්ප. වසන්ත බණ්ඩාර මහත්තයා ඔබතුමාට අන්තිම මිනිත්තු. ඔව් මම දිගටම කියමින් හිටියේ රාජ්‍ය මැදිහත්වීම ගැන. මෙතුමන්ලාගේ ඩියුටි කරයි රාජ්‍ය මැදිහත් වෙනකොට මේ කෙස් පැහිච්ච මේ වයසක පිරිස මේ සමාජයෙන් අවසන් වුණාන් පස්සේ ඔවුන්ගේ භූමිකාව තරුණයා ගොවිතැනට යොමු කරන්න ඕන. මේ හයිබ්‍රිඩ් මිනිහෙක් දෙමුහුම් මිනිහෙක් අපිට අවශ්‍යයි. ඉන්දියාවේ දෙමුහුම් මිනිහා ඉන්නවා. ඉන්දියාවේ දොස්තරලා ඉන්නවා හරක් බඳින. දොස්තරලා ඉන්නවා කුඹුරට බහින. එතකොට මේ තරුණ පරම්පරාව මේ කුෂිකර්මාන්තයේ ජීවන ක්‍රමයක් ලෙස ඒක ඉතා සතුටින් කරන එක උසස් ක්‍රියාවක් කියලා හිතන ඒ මනෝභාවය සහිත දරුවෙක් හදන්න ඕනේ. නැත්නම් මේක පවත්වා යන්න බෑ. මේ පරම්පරාව නැති වුණාම මේ ගොවිතැන පවත්වාගෙන යන්න බෑ. එතකොට ඒ දෙමුහුම් මිනිහා හදන අධ්‍යාපන ක්‍රමයේ දැන් මේ ඉඳලා පටන් ගත්තොත් අවුරුදු තව 5ක් යනකොට ඒ මිනිහා හැදෙනවා. හරි? ඒ මිනිහා හැදෙනවා. එතකොට ඒ ඊළඟට ගොවිතැන ආකර්ෂණීය කරන්න ඒක වඩා ලාභදායී වෙන විදිහට ඒ රාජ්‍ය මැදිහත් වීම. පොහොර සනාධාරයේ මුදල් ලෙස ගෙවීම. ගොවියාට විශේෂිත ණය ක්‍රමයක් හදන එක අර ගොවිජන බැංකුව ආරම්භ කරලා. ඒතර ගොවියා මේ සුළු සුද්‍ර මූල්‍ය ණය ජාවාරම්කාරයන්ට අහුවෙලා බෙල්ලට දාගෙන මැරෙන්න වෙන්නේ නැහැ. මේ 160ක් පොලිය ගෙවලා.
එතකොට මෙන්න මේ ආදී වශයෙන් තව මැදිහත් වීම රාශියක් තියෙනවා. හරි කෘෂි රක්ෂණය දෙන්න ඕන මහජන අරමුදලින්. ඒක මහජනයාගේ බදු මුදලින් නිසා ගොවියා නෙවෙයි ඒක දෙන්න ඕන. මේ වගේ කරුණු රාශියක් තියෙනවා ගමගේ මැතිතුමා මේවා ලයිස්තු ගත වෙන්න ඕන මේවා පැකේජයක් ලෙස රටේ ජනතාවට ගොවියට ඉදිරිපත් කරන්න ඕන. එහෙම ඉදිරිපත් කරලා ජනතාවගේ කැමැත්ත ගන්න ඕන. මේ මිලට ආහාර ගනිමු. මේ මිලට ගොවියට ගෙවමු. කිරි වලට රුපියල් 80ක සහතික මිලක් ගෙවමු. හාල් වලට රුපියල් 60ක බී වලට රුපියල් 60ක සහතික මිලක් ගෙවමු. මේ සංවාදය ඔබතුමාලා මම හිතන්නේ මාධ්‍ය ආයතනයක් වශයෙන් ඔබතුමාලා විතරයි මේ වගේ සංවාදයක් හරි ඇති කරගෙන යන්නේ. බොහොම ස්තුතියි. එන්නේ ක්‍රියාන්විතයේ අවසන් ප්‍රතිඵල ලෙස තමයි මෙතුමා මේ කියන සමස්ත යහපත් තත්ත්වය ඇති වෙන්නේ. ලෝකයේ ආහාර සුලභ වේවා කියලා තමයි ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානය පටන් ගන්න. හැබැයි අද ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් ලොකු යුද්ධයක් තියෙනවා. මේ අපි කරකෙන මේ ඉන්න මහ පොළොව මත එක් පැත්තක මිනිස්සු මේ යනවා කෑම නැතුව ආහාර නැතුව. තව පැත්තක මිනිස්සු තව අධි පරිභෝජනයක ඉන්නවා. මේ අසාධාරණ ලෝකය සැමට සමව ආහාර බෙදී යන මානුෂීය ධර්මතා පදනම් කරගත්තු මානවවාදී ලෝකයක් අපි නිර්මාණය කරන්න ඕනේ. ආහාරය උදුරාගත්තොත් ඒ තරම් පාපයක් අපි හිතන්නේ ලෝකෙ කොහෙවත් නැහැ කියලා. තවත් පැත්තකින් ආහාර මිල විකෘතිය වගේම ආහාර විකෘති කරලා මිනිසුන්ට කැවීම සහ ඔවුන්ව විනාශ කිරීම, ලෙඩ කිරීම මේකත් ලොකු පාපයක්. ඒ නිසා අද ලෝක ආහාර දවස, ඒ දවසේ අපි හිතනවා මිනිසුන්ට මේ පිළිබඳව යම් කතාබහක් අපි සමීප කරන්න උත්සාහ කරා. බත් සුදු වුණාට ඒක ඇතුලේ තියෙන කතාව ඒ තරම් සුදු නෑ කියලා අද තේරුණා. ඒ නිසා අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධව සංවාදයේ පෝෂණය කර ශ්‍රී ලංකාව තුළ ආහාර අර්බුදය තිබේද කියන කාරණේ. ඒ තිබේ මේ ප්‍රමාණයෙන් ඇයි කියන්න අපිත් එක්ක සංවාදයේ පෝෂණය කරා දේශීය තෛච්ඡ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා. හැමදාමත් ඔබ මේ සංවාදයේ ඉන්නවා. අපි බොහොම ස්තුතියි ඔබට. අපි මේ සංවාදයේ පෝෂණය කරමු ඉදිරියටත් එක දවසකින් එක රැයකින් මේ සංවාදය නිමා කරන්න බෑ. අපි කතිකාවක් බවට පත් කළ යුතුයි. ඒත් එක්කම ධර්මීය කෘෂි සංස්කෘතියක් සඳහා වන උතුරු මැද පළාත් ජනතා සංසදයේ කැඳවුම් කරු කඩුල්ලේ ජයතිස්ස මහත්මයා ඔබ මම හිතන්නේ මාරාන්තික උපවාස වලට වාඩි වුණ කෙනෙක්. ඒ ගෞරවය ඒ සම්භාවනාවට පාත්‍ර කිරීමට මම හොතක් කරගන්නවා. අපි දුටුවා රෝහල් කරා ගෙනියන අවස්ථාවේදී ඔබේ සිරුර අපි දුටුවා එක්තරා කාලයකදී. නමුත් ඔබ අදත් මේ අරගලයේ ඉන්නවා, මේ සටනේ ඉන්නවා, බිමේ සටනේ ඉන්නවා. ඔබ හොඳ ගොවියෙක්, ගොවි නායකයෙක්. බෙහෙම ස්තුතියි සංවාදයේ පෝෂණය කරාට. අපි ආය දවසක හමු වෙමු. අපි මේ රටේ යහපත පිණිස, හෙට දවසේ යහපත පිණිස සියලු සත්වයින්ට පැවැත්ම සඳහා ආහාර අයිතිය දිනාදීම පිණිස අපි අද දවසේ හඬක් නැගුවා. යහපත් වූ අනාගතයක් ඔබට ප්‍රාර්ථනා කරනවා. නින්න අද හැමදාම අවදියෙන් ජනතා ප්‍රශ්නත් එක්ක අපි ගිහිල්ලා යන්නම්. ඔබ සැමට සුබ රාත්‍රියක්, සුබ අනාගතයක්.